අයිබෝන් සියලු දෙනාටම. ඉතින් දුවේ පුතේ අපි 2020 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරා අපේ ඔන්ලයින් පේපර් ක්ලාස් එක යටතේදී. එතකොට ඒකේ MCQ පේපර් එක කොහොමද කරන්න කියන එක අපි සාකච්ඡා කරා. දැන් පුතේ අපි ඊට පස්සේ අද බලමු 2019 ප්‍රශ්න පත්‍රයට යන්. එතකොට එදා කිව්වාගේම 2019 ප්‍රශ්න පත්‍රයේ MCQ ටික කොහොමද කරන්නේ? පැය දෙකක් ඇතුළත කොහොමද පේපර් එක කරන්න කියන එක තමයි සාකච්ඡා කරන්නේ. දැන් මෙතනදී විවරණයක් නැවත සැරයක් අපි මම කලිනුත් කිව්වා වගේ විවරණයක් දැන් කරන්නේ නැහැ. මෙතනදී මම කරන්නේ කොහොමද පැය දෙකේදී අපි පේපර් එක ලියන්නේ කියන එක සාකච්ඡා කරන එක විතරයි. එතකොට දැන් එහෙනම් මේකට කලින් ඔයගොල්ලන් 2019 පේපර් එක කරලා ඇති කියලා මම හිතනවා. එතකොට 2019 පේපර් එක කරලා ඊට පස්සේ බලන්න උත්තර කොහොමද මේකට උත්තර ගන්න සංසන්දනය කරන්න. ඊට පස්සේ බලන්න කොහොමද ඔයගොල්ලන්ගේ උත්තර හරියන්නේ කොහොමද වැරදින්නේ කොහොමද. එතකොට වැරදුනා නම් වරදින්නේයි හරියන්නේ හරි උත්තරේ ගත්තේ හරි විදිහට දන්නේ කියන ටික සියල්ල ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතකොට පුතේ දැන් මේ පවතින තත්ත්වයක් එක්ක තමයි මේක අපි පටන් ගත්තේ. මම කලිනුත් කිව්වා. එතකොට ඕනම කෙනෙක්ට ඕනම දරුවෙක්ට මේක කිසිම අය කිරීමකින් තොරව බලන්න පුළුවන්. මේක කරන්න පුළුවන් නේද? එතකොට ඔයගලගේ යාළුවොත් දැනුවත් කරන්න මේ සම්බන්ධයෙන්. ඒගොල්ලන්ටත් මේක වැදගත් වෙයි නේද? පවතින තත්ත්වයක් එක්ක. ඉතින් මේක ඕනම දරුවෙක්ට බලලා ඉගෙන ගන්න පුළුවන් දෙයක්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔයගලන් 2019 ප්‍රශ්න පත්‍රයත් කරලා මේකට සහභාගී වෙයි කියලා. එතකොට අර කලින් කිව්වා වගේම 2020 සිට 2015 දක්වා සියලුම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. ඒකේ ආරම්භයේ විදිහට අපි MCQ ප්‍රශ්න පත්‍රය තමයි දැන් සාකච්ඡා කරමින් යන්නේ. හරි. එහෙනම් පුතේ අපි 2019 ප්‍රශ්න පත්‍රයත් එක්ක සම්බන්ධ වෙමු. අපි බලමු කොහොමද ඒකේ උත්තර ගන්න කියන එක. පළවෙනි ප්‍රශ්නයට යමු. පහත දැක්වෙන එක සහ දෙක ප්‍රකාශ සලකන්න පරමාණු මගින් අවශෝෂණය කරන හෝ විමෝචනය කරන ශක්තිය ක්වොන්ටම් කරණය නේද? එහෙනම් ක්වොන්ටම් කරණය ගැන අපෙන් අහන්නේ. ඒතර ක්වොන්ටම් කරණය ගැන මතක් වෙනකොට අපිට මතක් වෙන්නේ විද්‍යාඥයන් එක්කනයි කවුද? ප්ලාන්ක් නේද? එහෙනම් ප්ලාන්ක් තමයි ප්ලාන්ක්ගේ ක්වොන්ටම් වාදය. එහෙනම් ප්ලාන්ක් ඉන්න උත්තර දෙකක් තියෙනවා පුතේ. එක්ක 2 එක්ක 3 විය යුතුයි. ඊට පස්සේ කුඩා අංශු සුදුසු තත්වයට තේ තරංග ලක්ෂණ. ඒතකොට අංශු වල තරංගමය ලක්ෂණ ගැන අපෙන් අහන්නේ. එතකොට ඒ ගැන සම්බන්ධ වෙන්නේ ඩී බ්‍රොග්ලි. එහෙනම් ඩී බ්‍රොග්ලි ඉන්නේ දෙවෙනි පිළිතුරේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ පුතේ දෙවෙනි පිළිතුර. එතකොට ওই විදිහට ඔයගලන්ට බොහොම පහසුවෙන් උත්තරේ තෝරන්න පුළුවන්. දැන් මේක 2020 ප්‍රශ්න පත්‍රයත් එක්ක කියන්නේ 2020 ප්‍රශ්න පත්‍රයේත් මේ වගේම ප්‍රශ්නයක් තමයි පළවෙනි ප්‍රශ්නයට තිබ්බේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ උත්තරේ 2. දෙවෙනි ප්‍රශ්නය පරමාණුවක ප්‍රධාන ක්වොන්ටම් අංකය n සමාන 3 ආශ්‍රිත උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව කීයක්ද කියලා අහනවා පුතේ. එතකොට අපි දන්නවා උපරිම ඉලෙක්ට්‍රෝන ගාන නේද? ඉලෙක්ට්‍රෝන ගාන හොයන්න පුළුවන් ඕගොල්ලන්ට. කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටමට දාලා උපරිම ඉලෙක්ට්‍රෝන ගණන හොයන්න ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් පුතේ 2n වර්ගය කියන සම්බන්ධතාවය. එතකොට ඒ කියන විදිහට ගත්තොත් එහෙම 2n වර්ගය නම් දෙවරක් 3 වර්ගය. එතකොට ඔක්කොම එනවා පුතේ ඉලෙක්ට්‍රෝන 18ක්. එතකොට ඉලෙක්ට්‍රෝන 18ක් නම් යුගල් ගාන හොයන්න මේක දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට යුගල් ගාන 9ක් එනවා. එහෙනම් ඔන්න යුගල් ගාන 9 කියලා ඔයගලන්ට හොයන්න පුළුවන්. එහෙනම් බොහොම ලේසි ප්‍රශ්නයක්. ඊටමත් පහසුවෙන් පිළිතුරු තෝරන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර 5. තුන්වෙනි ප්‍රශ්නය ඔක්සලේට් අයනයට ඇඳිය හැකි ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ ගාන කීයක්ද කියලා අහනවා පුතේ. එතකොට අපි ඉස්සෙල්ලාම බලමු මේකට මොකද්ද ලුයිස් ව්‍යුහය ඇඳලා කොහොමද සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්නේ කියන එක. දැන් පුතේ මෙතන ඇඳලා තියෙනවා ඔක්සලේට් වලට අදාළ ලුයිස් ව්‍යුහය. එතකොට ඔයගලන්ට පේන්න ඕනේ දැන් මේකේ ද්විත්ව බන්ධනය තියෙන තැන් කොහෙද නේද? නැත්නම් පයි බන්ධනය තියෙන්න පුළුවන් කොතන? එතකොට පයි බන්ධනය මෙතන තියෙන්න පුළුවන්. මෙතන තියෙන්න පුළුවන්. මෙතන තියෙනවා දැනටමත්. මෙතන තියෙන්න පුළුවන්. එහෙනම් මේ කියන අවස්ථා හතරට අදාළව පයි බන්ධන තියෙන්න පුළුවන් පුතේ. එහෙනම් ඔයගලන්ට පැහැදිලිව පේන්න ඕනේ මේකට සංප්‍රයුක්ත ව්‍යුහ අපිට අඳින්න පුළුවන් හතරක්. මොකද මේකේ වෙනත් පයි බන්ධන ඉන්නේ නැහැ. එහෙනම් ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ හතරක් අඳින්න පුළුවන්. එතකොට ඔයගලන් සිද්ධාන්තවල ඉගෙනගෙන ඇති කොහොමද ලුයිස් ව්‍යුහය දිහා බලලා සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්නේ කියන එක. එතකොට ඊට අනුකූලව ගත්තාම ඔයගලන්ට බොහොම ලේසියෙන් මෙතන සංප්‍රයුක්ත ව්‍යුහ හතරක් අඳින්න පුළුවන්. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ පුතේ හතරවෙනි උත්තරය මේ කියන විදිහට ගත්තාම. හතරවෙනි ප්‍රශ්නේ පුතේ නාමකරණය හා සම්බන්ධ බොහොම සරල ප්‍රශ්නයක්. දැන් මේකෙදි අපි බලමු දාමයේ අංකණය කරන්නේ කොහොමද කියලා. එතකොට අපිට පේනවා මෙතන පුතේ ක්‍රියාකාරී කාණ්ඩ 1 2 3ක් තියෙනවා. එකෙන් ප්‍රමුඛ ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ කාබනිල් කාණ්ඩය. එහෙනම් එයාට අඩු අංක වෙන විදිහට අපි අංක කරමු 1 2 3 4 5 මේ විදිහට අංක කරන්න පුළුවන්. එතකොට ඔයගලන්ට පේනවනේ පුතේ කාබන් 5ක් නිසා මෙයාගේ පෙන්ට් කියන දාම අංකණය එන්න ඕනේ. ඒතර හයිඩ්‍රොක්සිල් කාණ්ඩය තියෙනවා. එහෙනම් එයා 5 හයිඩ්‍රොක්සි වෙන්න ඕනේ නේද? 5 හයිඩ්‍රොක්සි වෙන්න ඕනේ. එතකොට මෙතන
පළවෙනි කාබන් එකේ ඔයගලන්ට පේන්න ඕනේ ඇමයිනෝ කාණ්ඩයක් තියෙනවා නම් එක ඇමයිනෝ වෙන්න ඕනේ. එක ඇමයිනෝ. එතකොට දෙවෙනි කාබන් එකේ මෙතන ඕන් කාණ්ඩය තියෙනවා දෙක ඕන් වෙන්න ඕනේ. එහෙනම් ඔය කියන විදිහට ගත්තාම පුතේ අපිට ලියන්න පුළුවන් එක ඇමයිනෝ. එහෙනම් ඉස්සෙල්ලාම වෙන්න ඕනේ එක ඇමයිනෝ. එක ඇමයිනෝ ඊට පස්සේ 5 හයිඩ්‍රොක්සි නේද? එහෙනම් 5 හයිඩ්‍රොක්සි 5 හයිඩ්‍රොක්සි ඊට පස්සේ පුතේ අපි දන්නවා දැන් මෙතන පෙන්ට් කියලා එන්න ඕනේද? 5 හයිඩ්‍රොක්සි පෙන්ට් මෙතන එන්න ඕනේ. අතරම පෙන්ට් කියලා නෙවෙයි පෙන්ටන් කියලා එන්න ඕනේ. පෙන්ටන් දෙක ඕන් කියලා ලියන්න ඕනේ. පෙන්ටන් දෙක ඕන් කියලා ලියන්න ඕනේ. මොකද පෙන්ටන් වෙන්නේ මොකද පුතේ මෙතන මෙයා සන්තෘප්ත දාමයක් නිසා. එහෙනම් ඒ කියන විදිහට ගත්තාම එක ඇමයිනෝ 5 හයිඩ්‍රොක්සි පෙන්ටන් දෙක ඕන් කියන එක. එතකොට මෙතනදී දෙක පෙන්ටනෝන් කියන එකත් ගැටලුවක් නැහැ. දෙක පෙන්ටනෝන් කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් අපි ලියන්නේ පෙන්ටන් දෙක ඕන් කියලා. නමුත් දෙක පෙන්ටනෝන් කියලා ලිව්වත් ඒක ප්‍රශ්නයක් නැහැ නේද? ඒකට ඒ විදිහට ගත්තාම තුන්වෙනි උත්තරය අපිට ගන්න පුළුවන්. එහෙනම් මේකේ විදිහට හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුර විය යුත්තේ තුන්වෙනි පිළිතුර. පස්වෙනි ප්‍රශ්නේ පුතේ පළවෙනි පාඩමේ විද්‍යුත් ඍණතාවය සම්බන්ධ ගැටලුවක්. එතකොට මේකේ වැඩිම වෙනසක් තියෙන කාගෙද කියලා අහන්නේ. දැන් පුතේ මේක තෝරන්න අපි දන්නවා අපිට පෝලිම් පරිමාණය මතක තියාගන්න පුළුවන්. බොහොම ලේසි. ඒක හරිය ලස්සන රටාවක් තියෙන්නේ. මතක තියාගන්න දෙයක් නෑ පුතේ. රටාව ඔයගලන්ට තේරුම් ගත්තා නම් ඒක ලියන්න එච්චර වෙලාවක් යන්නේ නෑ. එතකොට ඒ කියන විදිහට ගත්තාම මේකේ ඔයගලන්ට පුළුවන් පුතේ තෝරන්න මොකක්ද විද්‍යුත් ඍණතාව වෙනස වැඩිම කාගෙද? දැන් පුතේ අපි ගත්තොත් එහෙම බෝරෝන් ගත්තොත් බෝරෝන්ගේ විද්‍යුත් ර්ණතාව වෙනස විද්‍යුත් ර්ණතාවය 2යි පෝලිම් පරිමාණය අනුව. ඇලුමිනියම් ගත්තොත් ඇලුමිනියම්ගේ 1.5යි. ඒතකොට බෙරිලියම් ගත්තොත් පුතේ බෙරිලියම්ගේ විද්‍යුත් ර්ණතාවය 1.5යි ඇලුමිනියම් ගත්තොත් 1.5යි. ඊට පස්සේ බෝරෝන් නැවත සැරයක් 2යි. සිලිකන් ගත්තොත් සිලිකන්ගේ විද්‍යුත් ර්ණතාවය 1.8යි. බෝරෝන් නැවත සැරයක් 2යි. කාබන් 2.5යි. ඇලුමිනියම් එයාගේ විද්‍යුත් ර්ණතාවය අපි දන්න 1.5යි. කාබන්ගේ 2.5යි. එහෙනම් වැඩිම වෙනස තියෙනවනේ පුතේ මෙතන. ඒ කියන්නේ එකක් වෙන තැන. ඒතර මෙතන තමයි වැඩිම වෙනස. එහෙනම් උත්තරේ පස්වෙනි පිළිතුර විදිහට තෝරන්න පුළුවන්. දැන් පුතේ ඕක මතක තියාගන්න එක එච්චර දෙයක්. මතක කියන්නේ ඕක රටාව හඳුනා ගන්න එක විතරයි තියෙන්නේ. ඒක ඔයගොල්ලන්ගේ සිද්ධාන්තවල කියලා දීලා තියෙන්නේ. ඒතකොට ඒක හඳුනා ගන්න එක ඉතාමත් ලේසි. එහෙනම් ඔයගොල්ලන්ට විනාඩියෙන් උත්තරේ තෝරන්න පුළුවන්. හරි. ඒතකොට ඒ විදිහට ඔයගොල්ලන්ට මේක කරන්න පුළුවන්. එහෙම නැත්තම් ළමයි එහෙම නැත්තම් වෙනත් විදිහකට ගියොත් වෙනත් විදිහකට මේක තෝරනවා නම් ඒ කියන්නේ මේක මතක නැත්තම් කවුරු හරි ළමෙට තෝරන්න තියෙන හොඳම ක්‍රමය තමයි අපි දන්නවා ආවර්තයක වමේ සිට දකුණට යනකොට විද්‍යුත් ඍණතාව වෙනස විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා කාණ්ඩයක ඉහළ සිට පහළට යනකොට විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා නේද? එතකොට ඒකේ තේරුම තමයි ලෝහයක සිට අලෝහයක් දක්වා යනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. එතකොට ලෝහයක සිට නැත්නම් අපි දන්නවා ඉහළ ඉන්න කට්ටියට වඩා පහළ ඉන්න කට්ටියගේ ලෝහමය ලක්ෂණ වැඩි. එතකොට ලෝහමය ලක්ෂණ වැඩි වෙනකොට විද්‍යුත් ර්ණතාවය අඩු වෙනවා. ඒකනේ තේරුම නේද? ඒකට පහළට යනකොට විද්‍යුත් ර්ණතාවය අඩු වෙනවා. එහෙනම් අපි ගත්තොත් එහෙම ලෝහයක් සහ අලෝහයක් කියන දෙක තෝරුවොත් එහෙම අපිට උත්තරේ ගන්න පුළුවන්. ඒතර අපි දන්නවා සාමාන්‍ය ලිතියම් බෙරිලියම් බෝරෝන් ගත්තොත් පුතේ බෝරෝන් සහ ඇලුමිනියම් කියන්නේ එකම කාණ්ඩේ ඉන්න දෙන්නෙක්. එතකොට බෙරිලියම් ඇලුමිනියම් නැවතත් ලෝහ දෙකක් නේද? එතකොට බෝරෝන් සිලිකන් ගත්තොත් එහෙම එතන බෝරෝන් කියන්නේ ලෝහයක් නෙවෙයි පුතේ. බෝරෝන් කියන්නේ ලෝහා ලෝහයක් නේද? එතකොට බෝරෝන් සහ ලෝහා ලෝහයක් සහ අලෝහයක්. එතකොට මෙතන ලෝහා ලෝහයක් සහ නැවතත් අලෝහයක් ලෝහයක් සහ අලෝහයක් ඒ විදිහට උත්තරේ තෝරන්න පුළුවන්. එතකොට එහෙම තෝරන්නත් පුළුවන්. නමුත් ඔය කියන ක්‍රමයට වඩා පහසුම ක්‍රමය තමයි මේක මතක තියාගන්න එක. එතකොට ඒක මතකයි නම් පුතේ ඔයගලන්ට උත්තරේ තෝරන්න පුළුවන් පස්වෙනි උත්තරේ විදිහට. හයවෙනි ප්‍රශ්නේ පුතේ දෙවෙනි පාඩම හා සම්බන්ධ සරල ගැටලුවක්. ඔයගලන්ට 90ක් දීලා 90 සැකිල්ල දීලා තියෙනවා. N1 සහ N2 කියන මෙන්න මේ නයිට්‍රජන් පරමාණු දෙකේ ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය සහ හැඩය ගැන ඔයගලන්ගෙන් අහනවා. ඒතර පුතේ මේකේ අපි ලුයිස් යූහේ ඇඳගත්තොත් බොහොම ලේසියෙන් ඔයගලන් ලුයිස් යූහේ මේක නිර්මාණය කරගන්න පුළුවන්. මෙතෙන්ද දිත්ත බන්ධනයක් දාන්න. මොකද මේක ආරෝපණයක් රහිත අණුවක් නිසා. ඒතකොට මේ විදිහට ඔයගලන්ට එකසර ලකුණු කරගන්න පුළුවන්. දැන් පුතේ බොහොම ලේසියෙන් බලන්න මෙතන N1 වටා VSCPR යුගල් ගාන මෙතන තියෙනවා 4ක්. එතකොට මෙතන N2 වටා VSCPR යුගල් ගාන 3ක් තියෙනවා. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්සලිය වෙන්න ඕනේ. එවැනි පිළිතුරු 3ක් තියෙනවා. එහෙනම් මෙයාව අයින් කරන්න මෙයාව අයින් කරන්න. ඊට පස්සේ මෙතන ගත්තොත් පුතේ යාගේ මොකක්ද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය වෙන්නේ අපිට ගත්තොත් එහෙම තලිය ත්‍රිකෝණාකාරනේ. ඒතර තලිය ත්‍රිකෝණාකාර බලන්න තලිය ත්‍රිකෝණාකාර පිළිතුරු දැන් අපි මේ දෙක අයින් කරානේ. එහෙනම් තලිය ත්‍රිකෝණාකාර පිළිතුරු තියෙන්නේ මෙතනයි විතරයි. එහෙනම් මේකත් අයින් කරන්න පුතේ. එහෙනම් හතරවෙනි පිළිතුරත් අපි දැන් අයින් කරා. අපිට පිළිතුරු දෙකක් ඉතුරු වෙලා තියෙනවා නේද? දැන් හැඩය ගත්තොත් මෙතන පුතේ ඔයගලන්ට එනවා ත්‍රියානති පිරමිඩාකාර හැඩයක්. එතකොට මෙතන ත්‍රියානති පිරමිඩාකාරයි මෙතන හැඩය කෝණික වෙන්න ඕනේ. එහෙනම් චතුස්සලීය ත්‍රියානති පිරමිඩාකාර තියෙන මෙතන තලිය ත්‍රිකෝණාකාර කෝණීය තියෙන මෙතන. එහෙනම් පස්වෙනි එකත් අයින් කරන්න අපිට පළවෙනි උත්තරේ විදිහට සලකන්න පුළුවන්. එතකොට එහෙනම් 6 වෙනි ප්‍රශ්නෙට පිළිතුර පළවෙනි උත්තරේ. 7 වෙනි ප්‍රශ්නේ පුතේ
බෙන්සීන් සම්බන්ධයෙන් මොකක්ද වැරදි ප්‍රකාශය කියලා අහනවා නේද? අපි බලමු. බෙන්සීන්හි සංප්‍රයුක්ත මොහොම පහත දී ඇති ආකාරයට පෙන්වනු ලබයි. එතකොට මේ තියෙන කෙකුලේ ව්‍යුහ. නමුත් පුතේ දැන් මෙතන මේක හරි. මේ කෙකුලේ ව්‍යුහ දෙක හරි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතන නේද? මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ලකුණ පුතේ ප්‍රතිවර්තය ලකුණ නේද? ඒතර මේකෙන් නිරූපණය වෙනවා සමතුලිතතාවයක්. ඒතකොට ඒකේ අදහසක් එනවා මේ ව්‍යුහයයි එකිනෙක සමතුලිතතාවයේ ඉන්නවා කියලා. ඒතකොට එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. මේ ව්‍යුහ දෙක එකිනෙක සංප්‍රයුක්ත ව්‍යුහ බවට පත් වෙලා එතකොට තමයි සංප්‍රයුක්ත මොහොම නිර්මාණය වෙන්නේ. එහෙනම් මෙන්න මේ ලකුණ යෙදීම වැරදි. පැහැදිලිද? ඒ අනුව ගත්තාම පළවෙනි ප්‍රකාශය වැරදි. එහෙනම් අපිට උත්තරේ දැන් ආය අනිත් ඒවා දිහා බලන්න නැතුව එක කියලා තෝරන්න පුළුවන්. අපි එතනින් ඉස්සරහටත් යම් බෙන්සීන්හි කාබන් පරමාණු 6ම sp2 මොහොම් කරන. ඒක අපි හරියට පුතේ අපි දන්නවා sp2 මොහොම් කරණයට තමයි ලක් වෙලා තියෙන්නේ. බෙන්සීන්හි ඕනෑම කාබන් පරමාණු දෙකක් අතර බන්ධන දිග එක මගයක්. ඔව් ඒකත් හරියට පුතේ මොකද සංප්‍රයුක්ත මොහොමක් විදිහට මෙයා ඉන්න නිසා අපි දන්නවනේ මෙතන විස්ථානගතව ඉලෙක්ට්‍රෝන වලාවක් හදනවා. ඒතර ඒ හේතු කරගෙන මේ එකම බන්ධන දිග මේගොල්ලන්ට තියෙනවා. බෙන්සීන්හි සියලුම කාබන් හා මේකම අගයක් ඇත කෝණවලට. ඕනි පුතේ ඒක වෙනස් වෙන්න හේතුවක් නැහැනේ. මෙයා තලීය ව්‍යුහයක්. එහෙනම් කෝණවල අගය හරියටම සමාන වෙනවා. බෙන්සීන්හි හයිඩ්‍රජන් පරමාණු සියල්ලම එකම තලයක. ඔව් පුතේ මේක තලීය ව්‍යුහයක්. එහෙනම් එකම තලයක පිහිටනවා. දැන් උත්තරේ 7ට 1. දැන් ඇත්තටම පුතේ මේවා හරියටම સિદ્ધාන්ත අවබෝධ කරගත්ත ළමයෙක්ට මේවා දැක්ක ගමන් උත්තරේ 1 කියලා පේන්න ඕනේ. රයිට්. එහෙනම් 7 වෙනි ප්‍රශ්නෙට පිළිතුර. 8 වෙනි ප්‍රශ්නය පුතේ ගණනය ආශ්‍රිත ප්‍රශ්නයක්. මෙතන අපෙන් අහනවා සීමාකාරී ප්‍රතික්‍රියකය සහ ටයිටේනියම් කොච්චරක් හැදෙනවද කියන එක. පුතේ ඔයගලන් 2020 ප්‍රශ්න පත්‍රය අධ්‍යයනය කරා නම් මේ වගේම ප්‍රශ්නයක් එකෙත් අපි දැක්කා නේද? හොඳයි. එතකොට ඒ ගැටලුව අපි විසඳුවේ මොකක් පාවිච්චි කරලාද? අනුපාත ක්‍රමය පාවිච්චි කරලා මේකත් ඒ විදිහටම අපි හදමු. දැන් පුතේ මම ප්‍රතික්‍රියාව ලියලා තියෙනවා. මේකට අනුව ටයිටේනියම් ක්ලෝරයිඩ් මෙතන Cl4 වෙන්න ඕන පුතේ. එතකොට ටයිටේනියම් ක්ලෝරයිඩ් මෙයාගේ මවුල එකක් මැග්නීසියම් මවුල දෙකක් සමග ප්‍රතික්‍රියාවෙන් ටයිටේනියම් මවුල එකක් සහ මැග්නීසියම් ක්ලෝරයිඩ් මවුල දෙකක් හදනවා. එතකොට මේ තමයි ප්‍රතික්‍රියාව. එතකොට මේකට අනුව ගත්තාම අපිට ටයිටේනියම් ක්ලෝරයිඩ් වල මෞලික ස්කන්ධය දීලා තියෙනවා. එහෙනම් මවුල එකක් කියන්නේ ග්‍රෑම් 190ක් වෙන්න ඕනනේ. එහෙනම් මෙයාගේ ග්‍රෑම් 190ක් මැග්නීසියම් වල අපිට දීලා තියෙනවා 24.3ක් කියලා. ඒකේ තේරුම පුතේ 48.6ක් වෙන්න ඕනේ නේද? එහෙනම් 48.6ක් එක්ක ප්‍රතික්‍රියා කරලා ටයිටේනියම් හදනවා පුතේ. ටයිටේනියම් 48යි කියලා දීලා තියෙනවා අපිට. එහෙනම් මෙයාගෙන් 48ක් හදනවා. ග්‍රෑම් 48ක්. එතකොට මැග්නීසියම් ක්ලෝරයිඩ් අපිට ඇත්තටම වැදගත් වෙන්නේ නැහැනේ මෙතනදී. මොකද අපේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ගැන අහන්න නැති නිසා මෙයා අපිට වැදගත් වෙන්නේ නැහැ. ඒක මම භාවිතා කරන්නේ නැතුව තියෙනවා. හොඳයි. දැන් පුතේ එහෙනම් ඔන්න 190ක් 48.6ක් එක්ක ප්‍රතික්‍රියා කළා මෙයාගේ 48ක් හදනවා. එතකොට පුතේ අපිට දීලා තියෙනවා ටයිටේනියම් ක්ලෝරයිඩ් කිලෝග්‍රෑම් 0.95ක්. ඒ කියන්නේ පුතේ ග්‍රෑම් 950ක් නේද? එහෙනම් මෙයාගෙන් ග්‍රෑම් 950ක් අපිට දීලා තියෙනවා. ඒ ග්‍රෑම් 950ත් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙයාගෙන් 97.2ක්. ඒ කියන්නේ කවුද පුතේ? මැග්නීසියම්ගෙන් 97.2ක් අපිට දීලා තියෙනවා ග්‍රෑම්. හොඳයි. දැන් මේ බලන්න පුතේ. මෙතන අපි බලමු කවුද සීමාකාරී. එතකොට 190ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න නම් පුතේ 48.6ක් ඕනේ. 190ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙයාගෙන් 48.6ක් ඕනේ. ඔයගලන්ට පේන්න ඕනේ පුතේ මේ 190 5න් වැඩි කරාම 950ක් එන්නේ. 190 5න් වැඩි කරාම තමයි 950ක් එන්නේ නේද? එහෙනම් මේ වගේ 5 ගුණයක්. එතකොට මේ බලන්න 190ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න 48.6ක් ඕනේ. එහෙනම් 950ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න ඒ වගේ 5 ගුණයක් ඕනේ වෙනවා. දැන් 190ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න 48.6ක් නම් මේ වගේ 5 ගුණයක් එක දැන් මෙතන ඉඳලා මෙතෙන් එනකොට මේක 5න් වැඩි කරලා තියෙන නේද? එතකොට ඒ වගේ 5 ගුණයක් එක්ක ප්‍රතික්‍රියා කරන්න මේකත් 5න් වැඩි වෙන්න ඕනේ. එතකොට ඔයගලන්ට බැලුව බැලමට පේනවා 48.6 5න් වැඩි කරාම ලැබෙන අගයට වඩා අඩු අගයක් තමයි මෙතන තියෙන්නේ. ඇත්තටම මේක ඔයගලන්ට පේන්න ඕනේ 2කින් වැඩි කරාම එන අගය තමයි ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් පුතේ ඔයගලන්ට පේන්න ඕනේ නියමිත ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයට වඩා අඩුවෙන් ඉන්නේ මැග්නීසියම්. එහෙනම් සීමාකාරී වෙන්න ඕනේ මැග්නීසියම්. එහෙනම් 1 4 කියන පිළිතුරු දෙකම අපි අයින් කරනවා. right? ඔන්න එහෙනම් ටයිටේනියම් කොච්චරක් හැදෙනවද කියලා අහනවා. එතකොට මේ බලන්නකෝ එහෙනම්. දැන් මෙහාගේ ඔක්කොම ප්‍රතික්‍රියා කරනවානේ පුතේ. 48.6ක් ප්‍රතික්‍රියා කරලා 48ක් හැදෙනවා නම් මෙතන ඉඳලා මෙතෙන් එනකොට පුතේ දෙගුණයක් නෙමේ කරලා තියෙන්නේ. මේක දෙකෙන් වැඩි කරලා තියෙන්නේ. එතකොට ඒ වගේ දෙගුණයක් ප්‍රතික්‍රියා කරොත් මේ වගේ දෙගුණයක්. ඒ කියන්නේ පුතේ ග්‍රෑම් 96ක් හැදෙන්න ඕනේ නේද? එහෙනම් පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර 8 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2. පුතේ මේක හදන්න විනාඩි 2ක් යන්නේ නැහැ කියලා ඔයගොල්ලන්ට පේන්න ඕනේ. මේ ගැටලු හරියට ඔයගොල්ලන් පුහුණු වෙලා තියෙනවා නම් නිවැරදි ක්‍රමවලට ඔයගොල්ලන්ට මේක විසඳන්න පුළුවන්. එහෙනම් 8 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 2. 9 වෙනි ප්‍රශ්නේ පුතේ වායු සමීකරණය කියලා දුන්නට මේක වායු පාඩම එකක් නන් නෙවෙයි. මේක මේ ඒකක සම්බන්ධ බොහොම සරල ප්‍රශ්නයක්.
ඔයගොල්ලන්ගෙන් අහන්නේ මෙන්න මේ සමීකරණයේ ඒකක මේ රෝ වල ඒකක මොකක්ද කියන එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ p සමානයි රෝ rt බෙදීම m කියන සමීකරණය ගත්තාම මෙන්න මේකේ සම්පූර්ණ ඒකක p වල ඒකක වලට සමාන වෙන්න ඕනේ. ඊට පස්සේ ඒකේ තේරුම තමයි රෝ rt බෙදීම m මේකේ සම්පූර්ණ ඒකකය පුතේ මේකේ සම්පූර්ණ ඒකකය සමාන වෙන්න ඕනේ පැස්කල් වලට. පැහැදිලිද? දැන් ඔය කියන පදනම මත අපි මේක විසඳමු. එතකොට රෝ වල ඒකක මේක සමාන වෙන්න ඕනේ පුතේ පැස්කල්. එතකොට මම මේ දෙක එක සැරේම සුළු කරනවා. වැඩි කිරීම m කියන්නේ පුතේ ග්‍රෑම් මවුලයට කියලා ඔයගොල්ලන්ට දීලා තියෙනවා. බෙදීම. එතකොට මෙතන r කියන්නේ ඔයගොල්ලන්ට දීලා තියෙනවා ජූල් කෙල්විනයට මවුලයට කියලා. එතකොට වැඩි කිරීම මෙතන t කියන්නේ කෙල්වින්. දැන් ඔයගොල්ලන්ට පේනවනේ පුතේ මේ කෙල්වින් මේ ඔක්කොම කැපිලා යනවා. කෙල්වින් මවුලයට මවුල කැපිලා යනවා. ඊට මෙතන උත්තරයක් ඉතුරු වෙනවා පුතේ ඔයගොල්ලන්ට රෝ වල ඒකක සමානයි පැස්කල් ග්‍රෑම් බෙදීම ජූල් කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවනේ එහෙම එකක් නැහැ. නමුත් මේක අපිට සුළු කරන්න පුළුවන් පුතේ. මොකද මේ පැස්කල් ජූල් මේ වගේ ඒවා පුතේ ව්‍යුත්පන්න ඒකක. ඒ නිසා අපි මේ ජූල් කියන කෙනා ඔයගොල්ලන් දන්නවා පැස්කල් කියන කෙනාගේ ඒකකය වර්ග මීටරයට නිව්ටන්. එතකොට ඒක වැඩි කිරීම ග්‍රෑම් වෙනවා. බෙදීම ජූල් කියන්නේ පුතේ ඔයගොල්ලන් දන්නවා නිව්ටන් මීටර. එහෙනම් නිව්ටන් ඉවත් වෙනවා. ඒතර ඔයගොල්ලන්ට උත්තරයක් එනවා මේ අවුරුද්දට කෙනිච්චාම පුතේ ග්‍රෑම් ඝන මීටරයට කියලා උත්තරයක්. ග්‍රෑම් ඝන මීටරයට කියලා උත්තරයක් එනවා. එහෙනම් එහෙම උත්තරයක් තියෙන දෙවෙනි පිළිතුරේ උත්තරේ 2. බොහොම සරල ප්‍රශ්නයක් පුතේ. ඒකක සම්බන්ධ දැනුම තමයි මෙතනදී ඔයගොල්ලන්ගෙන් අහලා තියෙන්නේ. 10 වෙනි ප්‍රශ්නය පුතේ විදුලි රසායනය සම්බන්ධ බොහොම සරල ගැටලුවක්. සන්නායකතාවයේ අඩුවන පිළිවෙල තමයි අපෙන් අහලා තියෙන්නේ. එතකොට පුතේ අපිට ද්‍රාවණ 3ක් සහ ජලය දීලා තියෙනවා. දැන් අපි දන්නවා සන්නායකතාවයේ රඳා පවතින එක සාධකයක් තමයි උෂ්ණත්වය. මෙතනදී අපිට උෂ්ණත්වය නියතයි කියලා උපකල්පනය කරලා ගැටලුව විසඳන්න පුළුවන්. තවත් සාධකයක් තමයි විද්‍යුත් විච්ඡේදයේ ස්වභාවය. එතකොට පුතේ අපි දන්නවා විද්‍යුත් විච්ඡේදයේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි දුබල විද්‍යුත් විච්ඡේදය, අනිත් එක්කනා ප්‍රබල විද්‍යුත් විච්ඡේදය. නේද? දුබල විද්‍යුත් විච්ඡේදය සහ ප්‍රබල විද්‍යුත් විච්ඡේදය. එතකොට අපි දන්නවා විද්‍යුත් විච්ඡේදයේ ප්‍රබලතාවයේ වැඩි වෙන්න සන්නායකතාවයත් වැඩි වෙනවා. නේද? එතකොට සන්නායකතාව වැඩිම වෙන්නේ මෙතනදී. දැන් එහෙනම් පුතේ මේ කියන ප්‍රශ්නේදී අපිට ප්‍රබල විද්‍යුත් විච්ඡේදයන් දීලා තියෙන KCl, දුබල විද්‍යුත් විච්ඡේදයේ විදිහට HAC නැත්නම් ඇසිටික් අම්ලය අපිට ගන්න පුළුවන්. නේද? එතකොට ජලය මෙතනදී ද්‍රාවකයේ විදිහට තමයි ක්‍රියා කරන්නේ. ඒ අනුව පුතේ අපි ගත්තොත් ප්‍රබල විද්‍යුත් විච්ඡේදයේ සන්නායකතාවය වැඩි වෙන්න ඕනේ. එහෙනම් KCl වැඩි වෙන උත්තර තෝරන්න ඕනේ. දැන් ඒ අනුව ගත්තාම පුතේ පළවෙනි එක අයින් කරන්න පුළුවන්. මොකද පළවෙනි එකේ KCl වලට වඩා මෙයා වැඩි කියලා දීලා තිනවා. ඒක වැරදීනේ. ඊට පස්සේ 2 3 4 ගැටලුවක් නැහැ. පස්වෙනි පිළිතුරට යනකොට නෑ දෙකෙත් ප්‍රශ්නයක් තියෙනවා පුතේ. ඔයගලන්ට පේනෝනේ HAC මෙතන අඩුවීමක්. නම් මේකත් අපිට අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙනම් පස්වෙනි උත්තරෙත් අයින් කරන්න පුළුවන්. දැන් ඔන්න උත්තර දෙකකට අපි මේක ලඝු කරගත්තා. ඊළඟ කාරණේ තමයි පුතේ සාන්ද්‍රණය. විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණය. ඒතර සාන්ද්‍රණය වැඩි වෙනකොට සන්නායකතාව වැඩි වෙනවා. දැන් ඒ අනුව ගත්තාම මේ 0.1 mKcl අවස්ථාවේදී විද්‍යුත් මේ සන්නායකතාවය අනිවාර්යෙන් 0.1 m අවස්ථාවට වඩා වැඩි විය යුතුයි. එහෙනම් එවැනි උත්තරයක් ගත්තොත් අපිට එහෙම උත්තරයක් හම්බෙන්නේ 4 වෙනි පිළිතුරේ. එහෙනම් අපිට උත්තරේ 4 කියලා තෝරන්න පුළුවන්. එහෙනම් 10 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 4. බොහොම සරලව විනාඩි 2ක් යන්නෙත් නැතුව උත්තරේ තෝරන්න පුළුවන්. හැබැයි පුතේ සිද්ධාන්ත අවබෝධය ඉතාමත් වැදගත්. 11 වෙනි ගැටලුවත් පුතේ විද්‍යුත් ඍණතාවයේ වැඩිවන පිළිවෙල ගැන අහලා තියෙන්නේ මේ කියන කට්ටියගේ සල්ෆර් පරමාණු නේද? එතකොට මේක දෙවෙනි පාඩමට අදාළ ගැටලුවක්. බොහොම ලේසියෙන් ඔයගලන්ට උත්තරේ තෝරන්න පුළුවන් සිද්ධාන්ත හරියටම දන්නවා නම්. එතකොට මෙතනදී පුතේ අපි දන්නවා මේ විද්‍යුත් ඍණතාවයේ වැඩිවීම ගැන සලකනකොට මේක බලන්න ඕනේ පිළිවෙලක් තියෙනවා. විවිධ සාධක බලන්න ඕනේ පිළිවෙලක් තියෙනවා. එතකොට මේ පිළිවෙලට බැලුවොත් ඔයගලන්ට මේකේ විද්‍යුත් ඍණතාවය බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන්. දැන් ඔක්කොටම කලින් පුතේ මම මේගොල්ලන්ගේ ව්‍යුහය ගැන ටිකක් බැලුවොත් එහෙම අපි ගත්තොත් එහෙම SO2 ගත්තොත් ඔක්කොට ඒ කියන්නේ පුතේ මෙතන මේ කියන්නේ මධ්‍ය පරමාණු සල්ෆර් විදිහට අපි මෙතන ගන්නෙ නේද? එතකොට එතනදී තියෙන මධ්‍ය පරමාණුවේ තියෙන මොකක්ද එකසර යුගල් ගාන නේද? SO2 මට මේ විදිහට අඳින්න පුළුවන් නේද? එතකොට SO3 කියන කෙනා අපිට මෙහෙම අඳින්න පුළුවන් නේද? දැන් මෙතනදී හැඩේ ඒවා මුකුත් වැදගත් නැහැ පුතේ. නිකන් ඔයගොල්ලන් ව්‍යුහය අඳ ගන්න SO3 මෙහෙම අඳින්න පුළුවන්. ඊට පස්සේ SO3 2- ඔයගොල්ලන්ට පුතේ අඳින්න පුළුවන් මේ විදිහට. SO3 2- කියන කෙනා නේද? මේ විදිහට අඳින්න පුළුවන්. ඊට පස්සේ SO4 2- කියන කෙනා මේ විදිහට අඳින්න පුළුවන්. මෙන්න මේ කියන ක්‍රමයට අඳින්න පුළුවන් SO4 2- කියන කෙනා. ඊට පස්සේ SCl2 ඔයගොල්ලන්ට මේ විදිහට අඳින්න පුළුවන්. SCl2
මෙහෙම අඳින්න පුළුවන් පුතේ. ඔය ඇති මේ හොඳටම ප්‍රමාණවත්. දැන් පුතේ අපි ගත්තොත් එහෙම අංක 1ට පළවෙනිටම ඕගොල්ලන් බලන්න ඕනේ මොහොම්කරණය පුතේ. එහෙනම් බලමු මොහොම්කරණය. මෙහා SP2 මෙතන SP2 මෙතන SP3 මෙතන SP3 මෙතනත් පුතේ SP3 right. ඔන්න එහෙනම් අපි ඒක බැලුවා. ඊළඟට පුතේ ඕගොල්ලන් බලන්න ඕනේ එහෙනම් ඔන්න මොහොම්කරණය වැඩි වෙන පිළ අපි දන්නවා දැන් SP2ට වඩා SP3 ගේ විද්‍යුත් ඍණතාවය අනිවාර්යෙන් අඩු වෙනවා නේද? ඒතකොට වැඩිම විද්‍යුත් ඍණතාවය තියෙන SP2 දෙන්නගේ. ඒතකොට SO2 සහ SO3 ඉන්න උත්තර තමයි තෝරන්න ඕනේ. එහෙනම් පුතේ අඩු කියන්නේ වැඩිම තැන. එහෙනම් මේක අයින් කරන්න පුළුවන් පළවෙනි එක අයින් කරා ඊට පස්සේ ඕගොල්ලන්ට දෙවෙනි එක අයින් කරන්න පුළුවන්. දැන් එහෙනම් ඔන්න උත්තර තුනක් තියෙනවා. මේ තුන තමයි අපි තෝරන්න ඕනේ. මේ තුනෙන් තමයි තෝරන්න ඕනේ. right? ඊට පස්සේ මේ දෙකත් ගත්තොත් පුතේ ඊට පස්සේ ඔයගලන්ට බලන්න පුළුවන් මෙයාගේ ඔක්සිකරණාංකය දිහා නේද? ඔක්සිකරණාංකය ගත්තොත් මෙතන ඔයගලන්ට පේන්න ඕනේ සල්ෆර් වල ඔක්සිකරණාංකය මෙතන ධන 4යි. සල්ෆර් වල ඔක්සිකරණාංකය ධන 4යි. SO3 වලදී සල්ෆර් වල ඔක්සිකරණාංකය ධන 6යි නේද? එහෙනම් ධන 4යි ධන 6යි. right. එතකොට එහෙනම් ධන 4ට වඩා අපි දන්න ඔක්සිකරණාංකය වැඩි වෙනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. එහෙනම් ධන 6 විද්‍යුත් ර්ණතාවය වැඩි වෙන්න ඕනේ. එහෙනම් SO3 වැඩිම උත්තර දෙක තමයි තෝරන්න ඕනේ. එහෙනම් ඔන්න අපි උත්තර දෙකකට ලඝු කරගත්තා 4යි 5යි. right. ඊට පස්සේ අපි බලමු දැන් මේ දෙකේම අඩුම කෙනා SCl2 නේ. එහෙනම් ඒක දිහා බලලා වැඩක් නැහැ. එහෙනම් පුතේ මේ දෙන්නගෙන් තෝරන්න දැන් මොකද්ද වෙන්නේ? නැවත සැරයක් ඕගොල්ලන් යන්න. දැන් එකම මුහුම් කරන එහෙනම් ඔක්සිකරණ අංකයට. ඕගොල්ලන් මෙතන ඔක්සිකරණ අංකය ගත්තොත් පුතේ මෙතන ඔක්සිකරණ අංකය ධන 4ක් එනවා. මෙතන ඔක්සිකරණ අංකය ධන 6ක් එනවා. එහෙනම් SO42 මයිනස් වල තමයි වැඩි වෙන්න ඕනේ. එහෙනම් එවැනි පිළිතුරක් ඕගොල්ලන්ට තියෙන්නේ කිවෙනි පිළිතුරේද? 4 වෙනි පිළිතුරේ. එහෙනම් බොහොම ලේසියෙන් පුතේ 4 වෙනි පිළිතුර ඕගොල්ලන්ට තෝරන්න පුළුවන්. මේ තියෙන්නේ 11 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 4 වෙනි උත්තරේ. 12 වෙනි ප්‍රශ්නේ පුතේ ද්‍රාවිතා ගුණිතය හා සම්බන්ධ බොහොම සරල ගැටලුවක් තියෙන්නේ. මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් දීලා තියෙනවා. එතනදී යාගේ සාන්ද්‍රණය දීලා තියෙනවා. එතකොට එම ද්‍රාවණය තුලදී පැවතිය හැකි උපරිම හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය ඔයගොල්ලන්ගෙන් අහනවා. එතකොට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ද්‍රාවිතා ගුණිතයක් දීලා තියෙනවා. ඒ කියන්නේ පුතේ මෙතනදී උපරිම හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය කියන්නේ ඒ කියන්නේ සරලවම ගත්තොත් එහෙම මේ ද්‍රාවණය සංතෘප්ත වන මොහොතේදී හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය ගැන තමයි මේ අහන්නේ. කියන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන කෙනා පුතේ අවක්ෂේප වීම ආරම්භ වන මොහොතේදී එයාගේ ද්‍රාවිතා ගුණිතය හෙව් ඒ කියන්නේ එයාගේ හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය හෙව්වා නම් ඕගොල්ලන්ට උපරිම හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය ගන්න පුළුවන්. දැන් මෙතනදී මම මේක ලිව්වොත් මේ විදිහට මට ලියන්න පුළුවන් මෙයාගේ සම්බන්ධතාවය නැත්නම් සමතුලිතතාවය. එතකොට පුතේ මෙතන මැග්නීසියම් ධන 2 සාන්ද්‍රණය දැන් ඕගලන්ට දීලා තියෙනවනේ. කීයක් කියලාද? 1.7යි 7යි 5යි මවුල ගන්න ඩෙසිමීටරට කියලා දීලා තියෙනවා. ඒතර හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය අපි x කියලා ගමු. දැන් මේ වෙලාවේදී මේ ගුණිතයන් සමාන වෙන්න ඕනේ Ksp වලට. ඒ කියන්නේ සංතෘප්ත වෙන්නේ Ksp මොහොත Ksp වලට ළඟා වෙන මොහොතේදී නේද? ආයනික ගුණිතය Ksp වලට ළඟා වෙන මොහොතේදී මෙහා ද්‍රාවණයේ සංතෘප්තතාවයට ළඟා වෙනවා. ඒ කියන්නේ අවක්ෂේපණය ආරම්භ වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් 7.1 වැඩි කිරීම 10 ඍණ 12 මේක සමානයි පුතේ 1.7යි 7යි 5 වැඩි කිරීම x වර්ගය නේද? එහෙනම් x වර්ගය මම ලියන්නම් මේක එක උක්ත කරලා ඒකට 7.1 බෙදීම 1.7යි 7යි 5 වැඩි කිරීම 10 ඍණ 12යි. දැන් පුතේ x කියන කෙනා ගත්තොත් x සමාන වෙන්න ඕනේ 7.1 බෙදීම 1.7යි 7යි 5 මෙයාගේ වර්ගමූලය වැඩි කිරීම 10 ඍණ 12 වර්ගමූලය කියන්නේ පුතේ 10 ඍණ 6යි. එතකොට මෙතන ඕගලන්ට වෙනන උත්තර 4කම 10 ඍණ 6 තියෙනවා. එහෙනම් තුන්වෙනි උත්තරය අයින් කරලා අනිත් ඕන උත්තරයක් ඒ කියන්නේ අනිත් ඕන උත්තරය විය හැකි නේද? අපි සුළු කරලා බලන්න ඕනේ. දැන් පුතේ 7.1 1.7යි 7යි 5න් බෙදුවහම මොකද වෙන්නේ? දැන් උතන තමයි ප්‍රශ්නේ එන්නේ. ඕක සුළු කරන්න පුළුවන් පුතේ මෙහෙම. මම ගන්නම් 71 බෙදීම 17.75 17.75. එතකොට පුතේ 17 අපි දෙකෙන් වැඩි කරොත් 34ක් එනවනේ. 17 දෙකෙන් වැඩි කරොත් 34යි. එතකොට 17 හතරෙන් වැඩි කරොත් ඕගලන්ට එනවා පුතේ කීයක් කියලාද 68ක් කියලානේ. එතකොට 17 හතරෙන් වැඩි කරොත් 68ක් එනවා. right. එතකොට 17 වැඩි කිරීම 4 නැත්නම් මම මේක මෙහෙම ලියන්නම්කෝ. මෙයාව මම 17 හතරෙන් වැඩි කරොත් 68ක් එනවා. එතකොට ධන 0.75 දෙකෙන් වැඩි කරොත් පුතේ 1.5ක් එනවා. එතකොට 4න් වැඩි කරොත් ඔයගලන්ට 3ක් කියලා එනවා. එහෙනම් 68 ධන 3 සමානයි 71යි. ඒ කියන්නේ පුතේ මේස් කියන සංගුණකය මෙයාව 4න් වැඩි කරොත් අපිට ඒක 71ට සමාන කරගන්න පුළුවන්. එහෙනම් පුතේ මෙතන අනුපාතය 4ක් විය යුතුයි. එහෙනම් මට උත්තරේ ලියන්න පුළුවන් 4 වර්ගමූලය වැඩි කිරීම 10 ඍණ 6යි. ඒ කියන්නේ පුතේ x කියන කෙනා සමාන විය යුතුයි 2 වැඩි කිරීම 10 ඍණ
6කට බොහොම සරල සුළු කිරීමක් තියෙන්නේ. ඒතකොට එහෙනම් උත්තරේ දෙවෙනි පිළිතුර කියලා අපිට තෝරන්න පුළුවන්. රයිට්. එහෙනම් 12ට උත්තරේ 2. දැන් පුතේ මෙවැනි සුළු කිරීම කියන්නේ සුළු කිරීම ගැන තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ළමයෙක්ට සුළු කිරීම පුරුදු විය යුතුයි. කියන්නේ ගැටලු විසඳීමෙන්ම තමයි සුළු කිරීම හුරු වෙන්නේ. කිසිම වෙලාවක ඔයගොල්ලන්ගේ උසස් පෙළ ජීවිතයේදී ගණක යන්ත්‍රය භාවිතා කරන්න එපා. කැල්කියුලේටර් එක අන්න ඒක පාවිච්චි කරන්න එපා පුතේ. මොකද කැල්කියුලේටරේ පාවිච්චි කරොත් එහෙම ඔයගොල්ලන්ගේ සුළු කිරීමේ හැකියාව මොට වෙනවා. ඒ නිසා ඒක පාවිච්චි කරන්න එපා. හැකිතාක් ලඝු පොත පාවිච්චි කරන්න ගොඩක් වෙලාවට පුළුවන් හැම වෙලාවකම මනෝමයෙන් සුළු කිරීම පුරුදු වෙන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් ඊටාම ඉක්මනින් විභාගයේදී පිළිතුරු වලට ළඟා වෙන්න. 13 වෙනි ප්‍රශ්නය පුතේ කාබනික රසායනය හා සම්බන්ධ බොහොම සරල ගැටලුවක්. ආම්ලිකතා විචලනය ගැනයි ඕගොල්ලන්ගෙන් අහලා තියෙන්නේ. ඒතර ඕගොල්ලන්ට පේන්න ඕන පුතේ මෙතන ඇල්කොහොල් එකක් දීලා තියෙනවා, ෆීනෝල් කාණ්ඩයක් තියෙනවා, වගේම කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් තියෙනවා. දැන් ඕගොල්ලන් ගත්තොත් පුතේ මෙතන ඕගොල්ලන් දන්නවා ආම්ලිකතාවයේ වැඩිම වෙන්නේ කාබොක්සිලික් අම්ල කාණ්ඩේ. ඊට පස්සේ අඩු වෙනවා මේ ෆීනෝල් වලට එනකොට ඊට පස්සේ ඇල්කොහොල් වල තමයි අඩුම වෙන්නේ. ඊළඟට පුතේ වැඩිපුර ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ඇල්කොහොල් ප්‍රතික්‍රියා කරන්නේ නැත කියලා ඕගොල්ලන් දන්නවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක මෙයා ප්‍රතික්‍රියා කරන්නේ. එහෙනම් පුතේ මේකේ හැදෙන පළවල හයිඩ්‍රොක්සිල් කාණ්ඩය ඒ විදිහටම තියෙන්න ඕනේ. එහෙම නොවන පිළිතුරු දෙකක් තියෙනව නේද? මෙයාවයි අපි අයින් කරමු. එතකොට උත්තරේ වෙන්න ඕනේ මේ කට්ටිය. ඊට පස්සේ මේ දෙන්නම පුතේ හයිඩ්‍රොක්සිල් කාණ්ඩයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා නේද? මේ දෙන්නම ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් මෙයාවත් අපිට අයින් කරන්න පුළුවන්. එතකොට මෙතන උත්තරේ ඒක හරි මේ දෙන්න තියෙනවා. එතන ෆීනෝල් කාණ්ඩය ප්‍රතික්‍රියා කරනවා නම් පුතේ කාබොක්සිලික් අම්ල කාණ්ඩය අනිවාර්යෙන් ප්‍රතික්‍රියා කරන්න ඕනේ. එහෙනම් පහත් අයින් කරා උත්තරේ දෙක විදිහට තෝරන්න පුළුවන්. මේවට පුතේ විනාඩියක්වත් යන්නේ නැහැ උත්තර තෝරන්න. සිද්ධාන්ත ඕගොල්ලන් හරියටම දන්නවා නම්. එහෙනම් 13ට උත්තරේ 2. 14 වෙනි ප්‍රශ්නේ පුතේ අකාබනික රසායනයේ ගැටලුවක්. මම හිතන්නේ සෑහෙන වෙලාවකට පස්සේ අපිට අකාබනික රසායනය හම්බුනේ ප්‍රශ්නයක් නේද? එතකොට මොකද්ද හරි ප්‍රකාශය කියලා අහනවා. අපි බලමු පුතේ NF3 වල බන්ධන කෝණය NH3 වල බන්ධන කෝණයට වඩා විශාල වේ. ඒක වැරදි පුතේ. මේ ප්‍රකාශය වැරදි. අපි සිද්ධාන්තවලදී කතා කරනවා බන්ධන කෝණය කෙරෙහි බලපාන සාධක කියලා. අන්නේ සාධක යටතේදී ඔයගොල්ලන් ඉගෙනගෙන ඇති NH3 වල බන්ධන කෝණයට වඩා NF3 වල බන්ධන කෝණය අඩු වෙනවා කියලා. එතකොට බන්ධන කෝණ ගත්තාම NF3 තමයි අඩු බන්ධන කෝණය පෙන්වන්නේ. ඒතර ඒක සිද්ධාන්ත සම්බන්ධ ප්‍රශ්නයක්. එනම් පළවෙනි ප්‍රකාශය වැරදි. 17 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ඔක්සිකරණ අවස්ථා ඍණ 1 සිට ධන 7 දක්වා පෙන්눔 කරයි. දැන් පුතේ ඔයක වැරදි නේද? මේ ප්‍රකාශය වැරදි. මොකද මේක වරදින්න හේතුව 17 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය කිව්වහම ෆ්ලෝරින් කියන කෙනා අපි දන්නවා ෆ්ලෝරින් වලට පෙන්වන්න පුළුවන් ඍණ 1 සහ බිඳුව කියන එක විතරයි. ඍණ 1 සහ බිඳුව කියන එක විතරයි ෆ්ලෝරින් ඔක්සිකරණ අවස්ථාව විදිහට පෙන්වන්නේ. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි. අනිකුත් මූලද්‍රව්‍ය කියන්නේ ක්ලෝරින් සහ එතනින් එහාට ඉන්න අයඩීන් දක්වා අපි සලකන්නේ අපේ ඇස්ටඩින් අපේ සිලබස් එකට දාලා වෙන්නේ නැහැ. අනිත් කට්ටිය ගත්තාම අපි ඍණ 1 සිට ධන 7 දක්වා පෙන්눔 කරනවා කියලා අපි සලකනවා. ඒක නිවැරදි. ඒතකොට එතන ගැටලුවක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන 17 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය කියලා කිව්වහම ෆ්ලෝරින් එහෙම ඍණ 1 සිට ධන 7 දක්වා පෙන්눔 කරන්නේ නැහැ. එහෙනම් දෙවෙනි ප්‍රකාශය වරදින්න ඕනේ. නමුත් පොදුවේ මේක ගත්තොත් ෆ්ලෝරින් කියන කෙනා සුවිශේෂී අවස්ථාවක්නේ. පොදුවේ ගත්තොත් ප්‍රකාශය කාට හරි කියලා කියන්න පුළුවන්. නමුත් ඇත්තටම පුතේ මේ ප්‍රකාශය වැරදි. කාමරුෂ්ණත්වයේදී සල්ෆවල වඩාත්ම ස්ථායි බහුරූපී ආකාරයේ ඒකාන්ති සල්ෆලු නෑ පුතේ ඒකාන්ති නෙමෙයි රොම්බසීය සල්ෆර්. එහෙනම් ඒක වැරදි. මිනිරන් වල ඝනත්වය ඒක ඉතින් අපි දන්නවනේ දියමන්ති වල ඝනත්වයට වඩා වැඩි වෙන්න බෑනේ පුතේ නේද? ඒක වැරදි. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ පස්වෙනි උත්තරේ බලන්න දෙයක් නෑ. වායුමය අවස්ථාවේදී ඇලුමිනියම් ක්ලෝරයිඩ් අෂ්ටක නියමය තෘප්ත කරයි. අපි දන්නවා වායුමය අවස්ථාවේදී ඇලුමිනියම් ක්ලෝරයිඩ් කියන කෙනා පුතේ මොකද වෙන්නේ? එයාගේ ද්වි අවයවකයේ බවට පත් වෙනව නේද? Al2 Cl6 හදලා එයාගේ ද්වි අවයවකය එයා හදනවා. ඒ අනුව 14ට උත්තරේ පස්වෙනි උත්තරේ විය යුතුයි. right. නමුත් විභාගයේදී පුතේ මේකට 2 හෝ 5 කියන උත්තර දෙකම දීලා තියෙනවා. නමුත් පුතේ මේකේ නිවැරදිම උත්තරේ වෙන්න ඕනේ පස්වෙනි පිළිතුර. ඉතින් දෙවෙනි උත්තරේ කවුරු හරි දරුවෙක් තේරුවොත් ඒක තෝරනවා නම් තේරිය යුත්තේ මේ ෆ්ලෝරින් අමතක කරලා දාලා පොදුවේ එහෙම විචලනයක් පෙන්눔 කරනවා කියන එක මත පදනම් වෙලා. නමුත් ඒක ඇත්තටම වැරදි. ඒ නිසා මේකේ උත්තරේ වෙන්න ඕනේ පස්වෙනි උත්තරේ. 15 වෙනි ප්‍රශ්නේ පුතේ විද්‍යුත් රසායනය හා සම්බන්ධ බොහොම සරල ගැටලුවක්. විද්‍යුත් රසායනික කෝෂයක් මේ විදිහට හදලා තියෙනවා. ඒතර කෝෂාංකණය අපි ගත්තොත් එහෙනම් පුතේ අනිවාර්යයෙන් මේකේ ඇනෝඩය විය යුත්තේ මැංගනීස් කියන කෙනානේ. ඒතර මේ ඉලෙක්ට්‍රෝඩය තමයි ඇනෝඩය විය යුත්තේ. ඇනෝඩය එහෙනම් කැතෝඩය විය යුත්තේ මේ කියන ඉලෙක්ට්‍රෝඩය. එහෙනම් අපිට ලියන්න පුළුවන් E cell නේද? E cell එතකොට සම්මත අගයනේ දීලා තියෙන්නේ නේද? E cell සම්මත මේක සමාන වෙන්න ඕනේ පුතේ. අපි ගත්තොත් E සම්මත එතකොට මේක අපි සාමාන්‍ය ලියන්න පුතේ කැතෝඩය
ඍණ ඇනෝඩය කියලා. මේ විදිහට නම් මේක ලියන්නේ නේද? කැතෝඩය ඍණ ඇනෝඩය. එහෙනම් E cell ඕගලන්ට දීලා තියෙනවා 2.27යි කියලා. මේක සමානයි කැතෝඩය ඕගලන්ට දීලා තියෙනවා 1.09යි කියලා. ඍණ E A සම්මත නේද? එතකොට මේක සුළු කරොත් ඕගලන්ට එනවා ඇනෝඩේ සම්මත විභවය සමානයි 1.09 ඍණ 2.27 කියලා. එහෙනම් ඍණාගයක් එන්න ඕනේ. එහෙනම් එවැනි උත්තර දෙකයි තියෙන්නේ. එතකොට 1.09න් 2.27ක් අඩු කරොත් ඕගලන්ට පේන්න ඕනේ 1.18ක් කියන උත්තරේ එන්න ඕනේ. එහෙනම් 15ට උත්තරේ පුතේ දෙවනි උත්තරේ. මොකද මේකේ දැන් ඕගොල්ලන්ට ආයෙ සුළු කර ඇත්තටම පුතේ සුළු කරලා බලන්න දෙයක් නැහැ නේද? 1.09න් 2.27ක් අඩු වුණාම ඍණ 3.36ක් එන්න බෑනේ පුතේ. උත්තරේ අනිවාර්යෙන් ඊට වඩා අඩු වගේක් එන්න එපා. කියන්නේ එකට වඩා අඩු එක දෙක අතර තියෙන උත්තරයක් එන්න එපා. එහෙනම් උත්තරේ දෙවෙනි උත්තරේ කියලා බොහොම ලේසියෙන් තෝරන්න පුළුවන්. ඒතකොට සම්මත ඔක්සිහරණ විභවය එහෙනම් ඍණ 1.18ක් විය යුතුයි ඇනෝඩේ නේද? එහෙනම් උත්තරේ 2. 16 වෙනි ගැටලුව පුතේ එන්තැල්පිය නැත්නම් අපි කියන තාප රසායනය හා සම්බන්ධ බොහොම සරල ගැටලුවක් දීලා තියෙන්නේ. ද්‍රවයක වාෂ්පීකරණයේ එන්තැල්පි වෙනසයි එන්ට්‍රෝපි වෙනසයි දීලා තියෙනවා. එන්තැල්පි වෙනස සහ එන්ට්‍රෝපි වෙනස දීලා තියෙනවා. ඒතකොට ද්‍රවයේ තාපාංකය කොච්චරද කියලා අහනවා. දැන් පුතේ අපි දන්නවා අපි හිතමුකෝ ද්‍රවය A කියලා. ඒතකොට A කියන ද්‍රවය තාපාංකය කියන්නේ මෙන්න මේ විදිහේ සිද්ධියක් නෙතන තියෙන්නේ නේද? ඒතකොට A කියන කෙනා ඒ වායු බවට පත්වීම. පැහැදිලිනේ? ඒතකොට මේක තමයි ওই වාෂ්පීකරණයේ එන්තැල්පිය සහ එන්ට්‍රෝපි කියලා අපි හඳුනාගන්නේ. දැන් පුතේ මේක සමතුලිත ක්‍රියාවලියක් නේ. සමතුලිත ක්‍රියාවලියක් නම් ඕගොල්ලන් දන්නවා පුතේ ඩෙල්ටා G වල අගය බිඳුවක් විය යුතුයි. ඩෙල්ටා G බිඳුවක් වෙන්න ඕන නේද? ඒතර මේ සම්බන්ධතාවය විසඳන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ගිබ්ස් ශක්ති වෙනස හා සම්බන්ධ මෙන්න මේ කියන ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S කියන සම්බන්ධතාවය. දැන් පුතේ මේක සමතුලිතතාවයක් නිසා ඩෙල්ටා G බිඳුවයි මෙයා බිඳුවයි නම් ඕගලන්ට ලියන්න පුළුවන් ඩෙල්ටා H කියන කෙනා සමාන වෙන්න ඕනේ T ඩෙල්ටා S වලට. එහෙනම් පුතේ බොහොම ලේසියෙන් T ගණනය කරන්න පුළුවන්. T සමානයි ඩෙල්ටා H බෙදීම ඩෙල්ටා S. දැන් මේකේ අගයන් අපි ආදේශ කරොත් ඩෙල්ටා H ඕගලන්ට දීලා තියෙනවා පුතේ 45යි. ඒකක සමාන කරන්න ඕන නිසා මම මේක 1000න් වැඩි කරනවා. ඔයගලන්ට පේනවනේ එතකොට ඒකක ජූල් මවුලයට කියලා මෙතනින් එනවා නේද? ඔක බෙදීම ඔයගලන්ට පේනවනේ මෙතන 90යි කියලා දීලා තියෙනවා. ඒතර 90යි එතන එනවා ජූල් කෙල්විනයට මවුලයට කියලා මෙහෙම එනවා. දැන් මේක සුළු කරොත් පුතේ ඔයගලන්ට පේනවනේ මෙතන 45යි මෙතන දෙකෙන් බෙදෙනවනේ. ඒතකොට එහෙනම් 500යි කෙල්වින් කියලා උත්තරයක් එන්න ඕනේ. 500යි කෙල්වින් නේද? නමුත් 500යි කෙල්වින් කියලා උත්තරයක් නැහැ. ඔක්කොම සෙල්සියස් අංශක වලින් තියෙන. එහෙනම් ඔයගලන්ට පේන්න ඕනේ මේක උත්තරේ සෙල්සියස් වලින් ගන්න නම් 500න් ඔයගලන් 273ක් අඩු කරන්න ඕනේ. 500න් 273ක් අඩු කරොත් පුතේ අනිවාර්යෙන් 227යි කියලා පිළිතුර ඕගලන්ට ලැබෙන්න ඕනේ. මොකද 10න් 3ක් අඩු කරොත් 7යිනේ පුතේ. ඒතර 7 අන්තිමට තියෙන උත්තර තියෙන්නේ පස්වෙනි උත්තරේ. එහෙනම් පස්වෙනි උත්තරේ අපිට උත්තරේ විදිහට තෝරන්න පුළුවන්. එහෙනම් 16ට පිළිතුර 5. 17 වෙනි ප්‍රශ්නේ පුතේ ඕගනික් හා සම්බන්ධ බොහොම සරල ගැටලුවක්. මෙතන අහන්නේ බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් සම්බන්ධයෙන් වැරදි මොකක්ද කියලා. අපි බලමු. ඇනිලීන් නයිට්‍රස් අම්ලය සමග සෙල්සියස් අංශක 0.5 අතර උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියා කරවීමෙන් බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් ගන්න පුළුවන්. ඔව් ඒක හරි පුතේ. මොකද මේ විදිහට තමයි අපි ආව හදන්නේ නේද? එතකොට ඩයසෝනියම් ක්ලෝරයිඩ් එක නිපදවීමේ ප්‍රතික්‍රියාව ඔයගලන් දන්නවා. ඊට දෙවෙනි ප්‍රකාශයට ගත්තොත් බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් Ki සමග ප්‍රතික්‍රියාවෙන් අයඩෝබෙන්සීන් ඔව් ඒකත් නිවැරදි. ඒක අපි දන්නවා ඒක හරි ප්‍රකාශයක්. ඊට පස්සේ මේ කියන අයනයට ඉලෙක්ට්‍රෝෆයිලයක් ලෙස ක්‍රියා කළ හැකිලු. ඒක හරි පුතේ. මොකද ඔයගලන් දන්නවා බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් වල ප්‍රතික්‍රියා වර්ග දෙකයි. එකක් ආදේශ ප්‍රතික්‍රියාව අනිත් එක තමයි අපි දන්නවා ඇඳුම් ප්‍රතික්‍රියාව. ඒතකොට ඇඳුම් ප්‍රතික්‍රියාවේදී මෙයා ඉලෙක්ට්‍රෝෆයිල් ලෙස ක්‍රියා කරනවා. ඔයගලන් බලන්න සිද්ධාන්තවල ෆීනෝල් සමග ප්‍රතික්‍රියාව සහ බීටා නැප්තෝල් සමග ප්‍රතික්‍රියාව. ඊට පස්සේ හතරවෙනි ප්‍රකාශයට ගියොත් මෙයාගේ ජලීය ද්‍රාවණයක් රත් කළ විට එය වියෝජනය වී බෙන්සීන් ලබා දෙයි. අන්න වැරදි පුතේ. ඒක වැරදි. මොකද මෙයාගේ ජලීය ද්‍රාවණය රත් කිරීමෙන් ලැබෙන්නේ බෙන්සීන් නෙවෙයි. එතනදී ලැබෙන්නේ පුතේ ෆීනෝලය. එතනදී ලැබෙන්නේ ෆීනෝලය. මෙයා රත් කරොත් ලැබෙන්නේ ෆීනෝලය. බෙන්සීන් ලබා ගන්න නම් මෙයා ඔක්සිහරණය කරන්න ඕනේ H3PO2 සමග රත් කරන්න සිද්ධ වෙනවා. එහෙනම් හතරවෙනි ප්‍රකාශය තමයි වැරදි ප්‍රකාශය වෙන්නේ. ඊට පස්සේ පස්වෙනි ප්‍රකාශයට ගියොත් එහෙනම් ඒක නිවැරදි වෙන්න එපා. ඒක කමන්නේ බලමු. වාස්මික මාධ්‍යයේදී ෆීනෝල් සමග ප්‍රතික්‍රියා කර වර්ණවත්. ඒක හරි පුතේ. එතකොට ඒක මේ තුන්වෙනි ප්‍රකාශයත් එක්ක ගැලපෙන ප්‍රකාශයක්. එහෙනම් 17ට පිළිතුර විය යුත්තේ හතරවෙනි පිළිතුර. මේවා පුතේ සම්පූර්ණයෙන්ම සිද්ධාන්ත විතරමයි. වෙන මොකුත් නැහැ. හිතන්නවත් දෙයක් නැහැ. සිද්ධාන්ත වලින් පිළිතුර තෝරන්න තියෙන්නේ. 17ට උත්තරේ 4. 18 වෙනි ප්‍රශ්නය පුතේ වායු පාඩම හා සම්බන්ධ ගැටලුවක් කියලා හඳුනා ගන්න පුළුවන්. මෙතන අපිට දීලා තියෙනවා ප්‍රතික්‍රියාවක්. මේ ප්‍රතික්‍රියාවේදී හැදෙන ඵල මිශ්‍රණයේ අවසාන පරිමාව තමයි අපිට අහලා තියෙන්නේ.
යම් යම් පරිමාණ කීපයක් දීලා තියෙනවා. දැන් මේකේ වැදගත්ම දේ තමයි පුතේ නියත පීඩනයකදී සහ සෙල්සියස් අංශක 250 දී කියන්නේ එකම උෂ්ණත්වයකදී හා පීඩනයේදී කියවෙද්දිම මතක් වෙන්න ඕනේ එකම උෂ්ණත්වයේදී හා පීඩනයේදී සමාන වායු පරිමාණ තුල සමාන වායු මවුල ගණනක් නැත්නම් සමාන වායු අණු ගණනක් ඇත කියන අවගාඩ්‍රෝ නියමය. එහෙනම් මේක ඊට අනුකූලව විසඳ යුතු ගැටලුවක්. දැන් පුතේ අපි ගත්තොත් එහෙනම් ප්‍රතික්‍රියාවලිය ලියමු ඉස්සෙල්ලා. ප්‍රතික්‍රියාවලිය මේ විදිහට ලියන්න පුළුවන් H2S උගලන්න දීලා තියෙනවා මෙයාගේ වායුව ප්‍රතික්‍රියා කරනවලු ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාවෙන් හදලා දෙනවලු ජල වාෂ්ප H2O gas සහ සල්ෆර් ඩයොක්සයිඩ්. මේ විදිහට ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා. දැන් මේක තුලිත කරන්න බලමු අපි. ඒතකොට හයිඩ්‍රජන් 2යි. එතකොට ඔක්සිජන් පරමාණු 3ක් තියෙනවා, සල්ෆර් පරමාණු 1ක් තියෙනවා. එතකොට 3ක් නම් ඕගොල්ලන් මෙතන 3 බෙදීම 2යි. එහෙනම් මේක දෙකෙන් වැඩි කරමු. මෙතන 2යි, මෙතන 3යි, මෙතන 2යි, මෙතන 2යි කියලා ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට පේන්නේ ප්‍රතික්‍රියාව තුලිත වෙලා තියෙන්නේ. හොඳයි. එතකොට පුතේ එහෙනම් මේකේ අදහස තමයි මෙයාගේ මවුල 2ක් මෙයාගේ මවුල 3ක් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙයාගේ මවුල 2කුයි මම ඕන්නම් ලියන්නම් ඒක මේ විදිහට. මෙයාගේ මවුල 2ක් ප්‍රතික්‍රියා කරනවා මෙයාගේ මවුල 3ක් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙයාගේ මවුල 2ක් හදලා දෙනවා. මෙයාගේ මවුලත් 2ක් හදලා දෙනවා නේද? එතකොට අපි ගත්තොත් එහෙම මේක පරිමාවට සම්බන්ධ කරලා පරිමාවට සමානුපාතික කරලා ගත්තොත් තමයි මෙයාගේ ඝන ඩෙසිමීටර් 2ක් අපි මෙතන ඝන ඩෙසිමීටර වලින් දීලා තියෙන නිසා ඒ විදිහට ගමු. මෙයාගේ ඝන ඩෙසිමීටර් 2ක් ප්‍රතික්‍රියා කළ යුතුයි මෙයාගේ ඝන ඩෙසිමීටර් 3ක් සමග. එකකින් හැදෙන්න ඕනේ මෙයාගේ ඝන ඩෙසිමීටර් 2ක් මෙයාගේ ඝන ඩෙසිමීටර් 2ක් මේ විදිහට හැදෙන්න ඕනේ නේද? එතකොට දැන් 2යින් අපිට 4ක් දීලා තියෙනවනේ. එහෙනම් අපි 4ක් ගත්තොත් පුතේ මෙයාගේ ඝන ඩෙසිමීටර් 4ක් සමග ප්‍රතික්‍රියාවට මෙයාගේ ඝන ඩෙසිමීටර් 6ක් ඕනේ. ඝන ඩෙසිමීටර් 6ක් ඕනේ. ඒකෙන් මෙයාගේ ඝන ඩෙසිමීටර් 4ක් හැදෙනවා. මෙයාගේ ඝන ඩෙසිමීටර් 4ක් හැදෙන්න ඕනේ නේද? මෙයාගේ ඝන ඩෙසිමීටර් 4ක් හැදෙන්න ඕනේ. ඝන ඩෙසිමීටර් 4 මොකද මේක දෙකෙන් වැඩි කරලා ආපු නිසා. එතකොට මෙයාගේ 4ක් මෙයාගේ 6ක් එක්ක ප්‍රතික්‍රියා කරනවා. දැන් පුතේ ආරම්භයේදී 10ක් දීලා තියෙනවනේ. එතකොට එහෙනම් 10ක් දීලා ඔය 10න් 6ක් ප්‍රතික්‍රියා කරාම කීයක් ඉතුරු වෙන්න ඕනේද පුතේ? 4ක් ඉතුරු වෙන්න ඕනේ. එහෙනම් ඝන ඩෙසිමීටර් 4ක් මෙතන ඉතුරු වෙන්න ඕනේ. මෙයාගේ කීයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මෙතන 4යි 4යි හැදුනා. එහෙනම් මේ 4 3 එකතු කරාම ඕගොල්ලන්ට පේන්න ඕනේ ඝන ඩෙසිමීටර් 12ක් කියලා උත්තරේ එන්න ඕනේ. එහෙනම් එවැනි පිළිතුරකට තියෙන 4 වෙනි පිළිතුර. එහෙනම් පුතේ 18 වෙනි ප්‍රශ්නයට උත්තරේ 4. බොහොම සරලව ඕගොල්ලන්ට මේක හදන්න පුළුවන්. මේවා පුතේ බහුවර්ණ ගැටලු. මේවට තියරි ලියලිය හදන්න දෙයක් නැහැ. මේ වගේ බොහොම සරලව ආකෘති වලින් මේවා සිද්ධාන්තවලදී ඕගොල්ලන් ඉගෙනගෙන තියෙනවා. සිද්ධාන්තවලදී උගන්වලා තියෙනවා කොහොමද මේවා හදන්නේ කියන එක. ඉතින් ඒ විදිහට මේ විභාගයේදී ඕගොල්ලන්ට පාවිච්චි කරලා හදන්න පුළුවන්. එහෙනම් 18ට පිළිතුර 4. 19 වෙනි ගැටලුව පුතේ චාලක රසායනය සහ වායු පාඩම කියන දෙකම වායු කියන දෙකම එකතු වෙලා හදපු ගැටලුවක්. ඇත්තටම වායුමය පද්ධතියක් අරගෙන ඒකේ සම්බන්ධතාවයේ ඒකේ ලක්ෂණ චාලක රසායනයට සම්බන්ධ කරලා තියෙනවා. දැන් පුතේ මේකේ අපෙන් අහනවා මෙහෙම දත්ත සමූහයක් දීලා මෙන්න මේ වගේ ප්‍රතික්‍රියා දෙකක් දීලා මෙන්න මේ පළවෙනි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කොච්චරක්ද කියලා. එතකොට පුතේ අපි පළවෙනි ප්‍රතික්‍රියාව ගත්තොත් අපිට කියනවා මේවා මූලික ප්‍රතික්‍රියා නේද? මූලික ප්‍රතික්‍රියා කියන දත්ත ටික දීලා තියෙනවා. දැන් පුතේ මූලික ප්‍රතික්‍රියාවක ලක්ෂණය තමයි ප්‍රතික්‍රියාවේදී මේ අනුකතාවය පෙළට සමානයි. එහෙනම් පුතේ අපෙන් අහන්නේ ශීඝ්‍රතාවය. ඒතර මම ශීඝ්‍රතාවය කියන එක R කියලා සිම්පල් R කියලා ගන්න. මොකද කැපිටල් R පාවිච්චි කරන්නේ නැතුව. එහෙනම් ශීඝ්‍රතාවය සමානයි K1 වරක් A ගේ වර්ගය. දැන් මේකනේ අපේ ශීඝ්‍රතා ප්‍රකාශනය විය යුත්තේ. එහෙනම් මම හොයාගන්න ඕනේ දැන් මේකේ A වල සාන්ද්‍රණය මොකක්ද කියන එක. ඒක හොයාගත්තා නම් මට මේ ගැටලුව විසඳන්න පුළුවන්. ඒතකොට දැන් මොකද මේ ගැටලුව සමස්තයක් විදිහට ඕගොල්ලන්ට පේන්න ඕනේ දීලා තියෙන පීඩනය ඇසුරෙන්. මේ ගැටලුව සම්පූර්ණ විස්තර වෙලා තියෙන පීඩනය ඇසුරෙන්. ඉතින් පීඩනය ඇසුරෙන් විස්තර වුණාම පීඩනය ඇසුරෙන්ම ගැටලුව විසඳමු. හරිද? රයිට්. එහෙනම් මම දැන් ඉස්සලාම ප්‍රතික්‍රියා ටික ලියන්නම්. 2A මේකෙන් හැදෙනවා පුතේ B ධන 3C. මම භෞතික අවස්ථාව ලියන්නේ නැහැ මොකද ඔක්කොම ගෑස් කියලා දීලා තියෙන නිසා. ඊට පස්සේ D කියන කෙනා වියෝජනය වෙනවා B ධන 2C බවට. B ධන 2C. දැන් පුතේ අපි යම් මේකේ මොකක්ද මේ කියන්නේ? අපි හිතමු පුතේ මේ A ගේ ආරම්භක පීඩනය PA කියලා. අපි හිතමු A ගේ ආරම්භක පීඩනය PA කියලා. පුතේ ඔයගලන්ට දීලා තියෙනවා බඳුනේ ආරම්භක පීඩනය කැපිටල් P. එතකොට A ගේ ආරම්භක පීඩනය PA නම් D ගේ ආරම්භක පීඩනය P ඍණ PA විය යුතුයි. D ගේ ආරම්භක පීඩනය P ඍණ
PA විය යුතුයි. බොහොම සරලයි නේද? මොකද මේ දෙන්න එකතු කරාම පීඩනය P ට සමාන වෙන්න නම් A ගේ පීඩනය PA නම් D ගේ පීඩනය P ඍණ PA වෙන්න ඕනේ. දැන් අපි හිතමු පුතේ මේක වියෝජනය වෙනවා. මේක වියෝජනය වෙනවා. අපි හිතමු දැන් මේක වියෝජන වුණාම මේක සම්පූර්ණ වියෝජනය වෙනවනේ. එහෙනම් මෙයා දැන් තව දුරටත් නැහැ නේද? එතකොට මේ A ගේ මවුල දෙකකින් B ගේ මවුල එකක් සහ C ගේ මවුල තුනක් හැදෙනවා නම් එතකොට අපි දන්නවා පරිමාව නියතයක් නම් උෂ්ණත්වයේ නියතයක් නම් පුතේ P සමානුපාතිකයි n වෙන්න ඕනේ. එහෙනම් A කියන පීඩන ප්‍රමාණය මෙතන වැය වුණාම මෙතන PA ප්‍රමාණයක් වැය වෙලා මෙතන හැදෙන්න ඕනේ පුතේ PA බෙදීම දෙකක් නේද? මෙතන පීඩනය PA බෙදීම දෙකක් වෙන්න ඕනේ. මෙතන පීඩනය 3යි PA බෙදීම දෙකක් වෙන්න ඕනේ. ඔය විදිහටම මෙතනත් ලියන්න බලමු පුතේ. මෙතන වැය වූ පීඩන නැත්නම් අඩු වූ පීඩනය අපිට ලියන්න පුළුවන්. P ඍණ PA මෙයා වැය වීම නිසා. එතකොට මෙතන එහෙනම් නැත්නම් කියන්නේ හැදෙන පීඩනය මට ලියන්න පුළුවන් P ධන PA P ඍණ PA නේද? P ඍණ PA. එතකොට මෙතන C ගේ ගත්තොත් 2යි P ඍණ PA ඔය විදිහට ලියන්න පුළුවන් පුතේ. දැන් ඕගොල්ලන්ට දීලා තියෙනවා සම්පූර්ණයෙන්ම වියෝජනය වූ පසු 2.7යි P කියලා. ඒ කියන්නේ පුතේ දැන් පද්ධතියේ තියෙන මේ කියන කට්ටිය විතරයි. මේ කියන පීඩනය, මෙයාගේ ආංශික පීඩනය, මෙන්න මෙතන ආංශික පීඩනය, මෙතන ආංශික පීඩනය. ඒතර මේ ඔක්කොගේම එකතුව දැන් 2.7යි P වෙන්න ඕනේ. එහෙනම් පුතේ මට මෙතන මේක විසඳන්න පුළුවන්. මෙන්න මෙහෙම. මම මේක හදන්නම්. දැන් එහෙනම් මට ලියන්න පුළුවන් 2.7යි P මේක සමාන වෙනවා පුතාලා කාටද? PA බෙදීම 2 ධන 3යි PA බෙදීම 2 ධන P ඍණ PA ධන 2යි P ඍණ 2යි PA මෙන්න මේකට. දැන් පුතාලා ඔයගලන්ට පේනවනේ මේක සුළු කරාම මට PA කියන කෙනා සහ මුළු පීඩනය සුරෙන් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. මේක මම තව දුරටත් සුළු කරලා පෙන්නන්නම්. මට ලියන්න පුළුවන් 5.4යි P මේක සමාන වෙනවා පුතේ PA ධන 3යි PA ධන 2යි P ඍණ 2යි PA ධන 4යි P ධන 4යි PA ඔය විදිහට ලියන්න පුළුවන්. ඔයගලන්ට පේන්න ඕනේ පුතේ මෙතන අපි ගත්තොත් මෙතන ධන නේ මෙතන ඍණ වෙන්න ඕනේ. මේක ඍණ නිසා 5.4යි P සමානයි මට ලියන්න පුළුවන්. ඔයගලන්ට පේන්න ඕනේ PA 4යි PA වෙනවා. එතකොට ඕනනම් මේක සුළු කරලා ගන්නත් පුළුවන්. මේ මෙතන මේ PA ට මේක සුළු වෙලා යනවා නේද? එතකොට ඔයගලන්ට පේන්න ඕනේ 2යි PA එකක් මෙතන ඉතුරු වෙනවා. ඍණ 2යි PA නේද? ඍණ 2යි PA මෙතන පුතේ 4යි P 2යි P ඔක්කොම 6යි P වෙනවා. 6යි P. එතකොට මේක සුළු කරාම මට එනවා පුතේ 2යි PA සමානයි 0.6යි P කියලා. එතකොට PA සමානයි මට එනවා 0.3යි P කියලා. එහෙනම් මම PA හොයාගත්තා කැපිටල් P ඇසුරෙන්. දැන් පුතේ මේ ගැටලුවේ සාන්ද්‍රණය නෙවනේ නේද? අපි දන්නවා වායු පාඩමේදී අපි කතා කරලා තියෙනවා P සමානයි CRT. P සමානයි CRT. එහෙනම් පුතේ C කියන්නේ P බෙදීම RT. C කියන්නේ P බෙදීම RT. එතකොට මෙතන P කියන්නේ දැන් මම මෙතන CA කියලා ලිව්වොත් පුතේ CA සමානයි PA බෙදීම RT. එහෙනම් මට PA වෙනුවට ලියන්න පුළුවන් 0.3යි P බෙදීම RT. දැන් එහෙනම් පුතේ මේ C කියන එක මෙතෙන්ට ආදේශ කරන්න. කොතෙන්ද? මෙන්න මෙතෙන්. ඔය තියෙන්නේ A ගේ සාන්ද්‍රණයනේ. ඔක ආදේශ කරන්න. ඔක ආදේශ කරොත් පුතේ මම මෙතන ලියන්න ඉඩ නැති නිසා ඔයගලන්ට පේන්න ඕනේ R සමානයි K1 වරක් 0.3යි P බෙදීම RT මෙයාගේ වර්ගය. එතකොට මේක සුළු කරොත් ඔයගලන්ට එනවා R සමානයි K1 වරක් 0.3යි කියන්නේ මේක වර්ගය කියන්නේ 0.09යි. එහෙනම් P බෙදීම RT ගේ වර්ගය. මෙහෙම එනවා. එතකොට පුතේ මෙවැනි පිළිතුරක් අපිට තියෙන්නේ තුන්වෙනි පිළිතුරේ. එහෙනම් 19 වෙනි ගැටලුවට පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. තරමක ගණනය කිරීමක් තියෙනවා පුතේ. තරමක ගණනය කිරීමක් තියෙනවා. ඉතින් මේ ගණනය කිරීම හරියට කරගත්තොත් ඔයගලන්ට ගැටලුව සඳහන් පුළුවන්. මේකේ ඔයගලන් තේරුම් ගන්න ඕනේ. ඔයගලන් A ගේ සාන්ද්‍රණය හොයන්න ඕනේ. සාන්ද්‍රණය පීඩනය ඇසුරෙන් ඉදිරිපත් කරන්න ඕනේ. ඒක තමයි ඔයගලන් මෙතන තේරුම් ගත යුතු කාරණය. කාබනික රසායනය සම්බන්ධ ගැටලුවක් පුතේ 20 X කියලා කාබනික සංයෝගයක් තියෙනවා. එයා බ්‍රෝමින් ජලය විවරණ කරනවා. පුතේ බ්‍රෝමින් ජලය විවරණ කරනවා නම් මෙතනින් එන්න පුළුවන් නිගමනයක් තියෙනවා. ඒ තමයි මේ සංයෝගය අසන්තෘප්ත සංයෝගයක්. අසන්තෘප්ත සංයෝගයක් විය යුතුයි. ඒකේ අදහස මෙතන කාබන් ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන තිබිය යුතුයි. ඒ කියන පිළිවෙල අනුව පුතේ අපිට පස්වෙනි පිළිතුර ඉවත් කරන්න පුළුවන්. right. X ඇමෝනිය CuCl සමග අවක්ෂේපයක් ලබා නොදෙයි පුතේ. අවක්ෂේපයක් ලබා නොදෙයි නම් ආන්තික ඇල්කයිනයක් විය නොහැක. එහෙනම් 1 අයින් කරන්න පුළුවන් 4 අයින් කරන්න පුළුවන් නේද? ඊට පස්සේ
X ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් ද්‍රාවණයක් සමග පිරියම් කළ විට කොළ පැහැති ද්‍රාවණයක් ලැබේ. දැන් පුතේ මෙතන ඔයගලන්ට පේන්න උත්තර දෙක ඉතුරු වෙලා තියෙන්නේ. ඒ උත්තර දෙකෙනුත් අපි දන්නවා ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් ද්‍රාවණයක් සමග පිරියම් කරාම ඔක්සිකරණය වෙන්න නම් ඇල්කොහොලයක් ඇල්ඩිහයිඩයක් තියෙන්න ඕනේ. එතකොට මෙතන විදිහට නම් ඇල්කොහොල තියෙන්නේ. නමුත් මේ කියන කෙනා තෘතීක ඇල්කොහොලයක්. අපි දන්නවා තෘතීක ඇල්කොහොල ඔක්සිකරණය කරන්න බෑ. නමුත් මේ තියෙන්නේ ද්විතීක ඇල්කොහොලයක්. අපි දන්නවා ද්විතීක ඇල්කොහොල ඔක්සිකරණය කරන්න පුළුවන්. එහෙනම් පුතේ පිළිතුර විය යුත්තේ තුන්වෙනි පිළිතුර. ඉතාමත් සරලව බොහොම පහසුවෙන් ඔයගලන්ට උත්තරේ තෝරන්න පුළුවන්. එතකොට ඔය කියන විදිහට තමයි මේකේ පිළිතුර ඔයගලන් ලබා ගන්න ඕනේ වෙන්නේ. 21 වෙනි ගැටලුව පුතේ භෞතික රසායනයේ අයනික සමතුලිතතාවය සම්බන්ධ වූ ගැටලුවක්. දැන් මේක එක පාඩම මෙහෙම දැක්කහම ටිකක් ගැටලුව සංකීර්ණයි වගේ පෙනෙන්න පුළුවන්. නමුත් ඇත්තට මේක සංකීර්ණ නැහැ. බොහොම සරලව චූටි රූප සටහනකින් මේක පැහැදිලි කරගත්තොත් ඕගොල්ලන්ට ඉතා ඉක්මනින් ගැටලුව විසඳන්න පුළුවන්. අපි පොඩි රූප සටහනක් ඇඳලා බලමු පුතේ කොහොමද මේක විසඳන්නේ කියන එක. දැන් පුතේ මේ තියෙන්නේ ඔකේ කියන සිදුවීම. හරිද? එතකොට මේක කියනවා 0.1 m ඒකභාස්මික දුබල අම්ලයක්. අපි ගමු පුතේ මෙයා 0.1 m ඒකභාස්මික දුබල අම්ලය. ඒ කියන්නේ පුතේ අපි ගමු HA කියලා. HA මෙයාගෙන් V කියලා පරිමාවක් ගත්ත කියලා අපි හිතමු. සහ 0.1 m එයාගේ සෝඩියම් ලවණය. ඒ කියන්නේ පුතේ NaA. මෙයානේ නේද? එයාගෙන් සමාන පරිමාව V කියලා පරිමාවක්. දැන් එතකොට මෙතන මොකද වෙන්නේ? මෙතන 2V බවට පත් වෙනවා. මුළු පරිමාව 2V. ඔයගලන්ට දීලා තියෙනවා පුතේ මෙතන pH අගය 5යි කියලා. මෙයාගේ pH අගය 5යි. ඔන්න ඔහොම කරලා තියෙනවා. ඊට පස්සේ පුතේ මෙයාගෙන් අරන් තියෙනවා 20ක්. මෙයාගෙන් 20ක්. මෙන්න මේ pH 5ක් වෙන ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 20ක් අරගෙන තියෙනවා. මෙයාගෙන් ඝන සෙන්ටිමීටර් 20කට එකතු කරලා තියෙනවා පුතේ මොකක්ද? දුබල අම්ලයෙන් 90ක්. එතකොට දුබල අම්ලය කියන්නේ HA නේ නේද? එතකොට 0.1 m දුබල අම්ලය HA මෙයාගෙන් 90ක් එකතු කරලා තියෙනවා. ඝන සෙන්ටිමීටර් 90ක්. එතකොට ඒකෙන් හැදෙන ද්‍රාවණය අපි දන්නවා දැන් මුළු පරිමාව එහෙනම් කොච්චරක් වෙන්න ඕනද? ඝන සෙන්ටිමීටර් 110ක් වෙන්න ඕනේ. ඔයගලෙන් අහනවා මෙන්න මේ ද්‍රාවණයේ pH අගය කොච්චරක්ද කියලා. මේ ද්‍රාවණයේ pH අගය කොච්චරක්ද කියලා අහනවා. දැන් පුතේ pH අගය ගණනය කරන්නේ කොහොමද? ස්වරක්ෂක ද්‍රාවණයක pH අගය ගණනය කළ හැකි ක්‍රමය තමයි අපි දන්නවා හෙන්ඩර්සන් සමීකරණය. නේද? හෙන්ඩර්සන් හැසල්බර්ග් සමීකරණය. ඒතර හෙන්ඩර්සන් හැසල්බර්ග් සමීකරණය ලියුවොත් පුතේ මට ලියන්න පුළුවන් pH සමානයි pKa ධන ලඝු 10 පාදයට. ඒතර ඔයගොල්ලන් දන්නවා මේක එන්නේ ලවණය බෙදීම අම්ලය නේද? Na A සාන්ද්‍රණය බෙදීම HA සාන්ද්‍රණය. මෙන්න මේ කියන එකෙන් ඔයගලන්ට ගැටලුව විසඳන්න හැකියාවක් තියෙනවා. දැන් පුතේ මේකේ අපිට නැති දත්තයක් තියෙනවා. ඒ නැති දත්තය මොකක්ද? pKa අගය නෑ. එහෙනම් අපි pKa ඉස්සෙල්ලා හොයාගෙන ඉමු. කොහොමද ඒක හොයන්නේ? මේ බලන්න. දැන් පුතේ මෙතන තියෙන්නේ ස්වරක්ෂක ද්‍රාවණයක් නේ. මෙතන තියෙන්නේ ස්වරක්ෂක ද්‍රාවණයක්. දැන් මෙතන ගත්තොත් ඕගොල්ලන්ට පේන්න ඕනේ මෙතන 2V කියන පරිමාව 2V කියන පරිමාවක් මෙතන තියෙන්නේ. එතකොට මෙයාගේ සාන්ද්‍රණය මෙතනදී මොකද වෙලා තියෙන්නේ පුතේ? මෙයාගේ සාන්ද්‍රණය අර්ධයක් වෙලා තියෙනවා. මෙතන සාන්ද්‍රණයත් අර්ධයක් වෙලා තියෙනවා. ඒක තේරුම තමයි මෙන්න මේ ද්‍රාවණය තුලදී මේ කියන ද්‍රාවණය තුලදී මෙයාගේ සාන්ද්‍රණය ඒ කියන්නේ HA සාන්ද්‍රණය මේක සමාන වෙන්න ඕනේ පුතේ ලවණයේ සාන්ද්‍රණයට. බොහොම සරලයිනේ. මෙතනදී සාන්ද්‍රණය අර්ධයක් වෙනවා. මෙතනදීත් සාන්ද්‍රණය අර්ධයක් වෙනවා. එතකොට මේ දෙන්නගේ ආරම්භක සාන්ද්‍රණ සමාන නිසා දැන් මෙතනදී සාන්ද්‍රණ සමාන වෙන්න ඕනේ. එහෙනම් පුතේ මේ සමීකරණය දිහා බැලුවාම මේ දෙන්නගේ සාන්ද්‍රණ සමානයි නම් pH අගය සමාන විය යුතුයි නේද? pKa අගයට. මොකද මෙයා මේ දෙන්න සමානයි ලඝු එක කියන්නේ බිඳුවයිනේ. එතකොට එහෙනම් pH අගය 5ක් නිසා අපිට ඔන්න දැන් කෙලින්ම ගන්න පුළුවන් pKa අගය සමානයි 5යි කියලා. ඔන්න පුතේ pKa ගණනය කරා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මෙතන pH. එහෙනම් දැන් මේ ද්‍රාවණයට යන්න ඕනේ. දැන් මේ ද්‍රාවණයට අපි කොහොමද හෙන්ඩර්සන් සමීකරණය භාවිතා කරන්නේ? දැන් pKa දන්නවනේ. එහෙනම් පුතාලා ඕගොල්ලන් තේරෙන්න ඕනේ මෙන්න මෙයයි හොයාගත්තා නම් හරි කියන එක. දැන් පුතේ කොහොමද උක අපි හොයන්නේ? දැන් අපි මෙතෙන්ට එකතු කරා නේද මේ අම්ලයෙන් 90ක්. අම්ලයෙන් 90ක් එකතු කරා. එතකොට අම්ලයේ කලින් තිබ්බ ගාන අපි හොයාගමු. දැන් පුතේ මම ගණනය කරන්නම් ආරම්භක HA ප්‍රමාණය. එතකොට ආරම්භක HA ප්‍රමාණය මම ලියන්නම් ආරම්භක HA ප්‍රමාණය. ආරම්භක HA ප්‍රමාණය
පුතේ ආරම්භක HA ප්‍රමාණය කියන්නේ 0.1 වැඩි කිරීම v. එතකොට මේක තමයි ආරම්භක HA ප්‍රමාණය. එතකොට මේ තියෙන ප්‍රමාණයනු දැන් 20ක් ගත්තාම මොකද වෙන්නේ? එතකොට මේ 0.1 වරක් v මවුල ගාන තිබ්බ දැන් ඒක කී ගුණයක් වෙනවද? එතකොට දැන් 20ක් නොතනින් අරන් තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් 0.1 වරක් v මේ තියෙන්නේ මෙයාගේ ආරම්භක මවුල ගාන. එහෙනම් මේක මම බෙදන්න ඕනේ පුතේ 2v ගෙන් බෙදලා 20න් වැඩි කරන්න ඕනේ. 20යි ඔන්න වැඩි කිරීම 10 රින 3යි. එතකොට මේක සුළු කරොත් ඕගලන්ට පේන්න පුතේ මෙතන ඕගලන්ට උත්තරයක් එනවා. 1 වැඩි කිරීම 10 රින 3යි. ඔන්න එහෙනම් ආරම්භක HA මවුල ප්‍රමාණය කියන්නේ මෙතන තිබ්බ මවුල ගාන HA වල නේද? එතකොට ඒ ගානමනේ නේද එන්නේ ඒ තියෙනුනේ සෝඩියම් ඒ තියෙනුනේ ඒ ගානමයි. එතකොට එහෙනම් ඔය තියෙන්නේ ආරම්භක NaA ප්‍රමාණය නැත්නම් සෝඩියම් ඇසිටේට් ප්‍රමාණය සෝඩියම් A ප්‍රමාණය ආරම්භක NaA ප්‍රමාණය. එතකොට ඒකත් පුතේ ඕකම වෙන්න බෑ මොකද දෙන්න සමාන මිශ්‍රණේ නෝ යන්නේ නේද? එහෙනම් ඒකත් 1 වැඩි කිරීම 10 රින 3ක් මවුල විය යුතුයි. ඔන්න ඒකත් අපි ලියාගත්තා. දැන් ඕකට අපි එකතු කරනවා HA ප්‍රමාණය. අලුතෙන් HA එකතු කරනවා නේද? අලුතෙන් HA ප්‍රමාණයක් එකතු කරනවා. එතකොට එහෙනම් මට ලියන්න බලන්න දැන් අලුතෙන් එකතු වුණ HA. එකතු කළ HA ප්‍රමාණය ලියමු අපි. එකතු කළ HA ප්‍රමාණය. එතකොට පුතේ එකතු කළ HA ප්‍රමාණය කියන්නේ 0.1 වැඩි කිරීම 90 බෙදීම දැන් 1000 නේද? බෙදීම 1000. එතකොට මේක සුළු කරොත් මට එනවා පුතේ 9 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල කියලා. දැන් ඔන්න මම හොයාගත්ත මොකක්ද? ආරම්භක HA ප්‍රමාණය, ඒ වගේම අවසාන HA ප්‍රමාණය. ඒ කියන්නේ මේ එකතු කරපු HA ප්‍රමාණය. දැන් පුතේ මොකද වෙන්නේ? දැන් ඔය දෙකම එකතු වෙනවනේ මේ ද්‍රාවණය තුලදී නේද? එහෙනම් මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් මට ලියන්න පුළුවන් මුළු HA ප්‍රමාණය මුළු HA ප්‍රමාණය පුතේ මේ දෙක එකතු කරලා ලියන්න තියෙන 1.9 එකතු කරන්න එහෙනම් 10 වැඩි කිරීම 10 රින 3යි 10 රින 3යි මවුල. ඒ වගේම දැන් මේක ඉතින් ආ ලියන්න දෙයක් නැහැ නේ මොකද්ද මේ ප්‍රමාණය අපි දන්නවනේ 1 වැඩි කිරීම 10 රින 3යි කියලා. දැන් එහෙනම් අපි ඕක මේ සමීකරණයට ආදේශ කරනවා. ඒතර අපි ලියන්න pH සමානයි pKa අගේ 5යි ධන ලඝු 10 පාදයට. දැන් මොකද වෙන්නේ? දැන් එහෙනම් මට ලියන්න පුළුවන් NaA ප්‍රමාණය කියන්නේ පුතේ 1 වැඩි කිරීම 10 රින 3 මුළු පරිමාව 110යි වැඩි කිරීම 10 රින 3යි නේද? එතකොට මෙතන ගත්තොත් ඔයගලන්ට ලියන්න පුළුවන් 10 වැඩි කිරීම 10 රින 3 බෙදීම 110 වැඩි කිරීම 10 රින 3යි. දැන් මේක සුළු කරාම ඔයගලන්ට පේන්න ඕනේ pH සමානයි 5 ධන ලඝු 10 පාදයට ඔයගලන්ට නම් පුතේ 0.1 කියලා. එතකොට මේක එකක් වෙනවා. එහෙනම් pH සමානයි 5 ඍණ 1 සමානයි 4යි කියලා උත්තරයක් එනවා. එහෙනම් පුතේ දැන් මේ ද්‍රාවණයේ pH අගය 4ක් විය යුතුයි. එහෙනම් ඔය තියෙන්නේ අලුත් ද්‍රාවණයේ pH අගය ගණනය කරන විදිය. එතකොට එහෙනම් 21ට පිළිතුර 2 කියලා අපිට සලකන්න පුළුවන්. දැන් පුතේ මේ ගැටලුව ගත්තාම ටිකක් එකපාරම දැක්කහම නිකන් අමාරු වගේ පේනවා. නමුත් ඇත්තටම මොක අමාරු නැහැ පුතේ. මේ වගේ රූප සටහනකින් ඔයගොල්ලන් හරියටම මේක තේරුම් ගත්තොත් මොකද්ද මේ වෙන්නේ කියලා ඔයගොල්ලන්ට බොහොම සරලව මේක විසඳන්න පුළුවන් පුතේ. දැන් මේකේ අපි දන්නවා මේකේ අම්ලයේ ලොකු ප්‍රමාණයක් එකතු කරන. ඒකට ස්වාරක්ෂක ගුණ නැති වෙනවා පුතේ. මේකේ ස්වාරක්ෂක ගුණ නැති වෙලා තමයි මේකේ අලුත් ද්‍රාවණය හැදෙන්නේ. එතකොට මේ අලුත් ද්‍රාවණයේ pH අගය තමයි අපෙන් අහලා තියෙන්නේ. එතකොට මේක බොහොම සරලව හදන්න පුළුවන්. හැබැයි රූපයක් ඇඳලා පිළිවෙලට හදාගෙන ගියොත් තමයි මේක පහසු වෙන්නේ. නැත්තම් ටිකක් අමාරු වෙන්න පුළුවන් ගැටලුවක්. 22ක් පුතේ භෞතික රසායනය හා සම්බන්ධ ප්‍රශ්නයක්. එතන මෙතනත් අපිට දීලා තියෙනවා ජලීය ද්‍රාවණ තුනක් දීලා අපෙන් අහනවා මේක නියත උෂ්ණත්වයේදී එකම ප්‍රමාණයෙන් තනුක කරනකොට pH අගයට මොකද වෙන්නේ? පුතේ දුබල අම්ලයක් දීලා තියෙනවා. බොහොම සරලයිනේ. අපි දන්නවා දුබල අම්ලය අපි HA කියලා ගත්තොත් මේ දුබල අම්ලයේ විඝටනයේදී H ධන අයන සහ A මයිනස් අයන හැදෙනවා. එතකොට පුතේ මේක තනුක කරනකොට H ධන සාන්ද්‍රණය අඩු වෙන එක නෙවෙන්නේ. H ධන සාන්ද්‍රණය අඩු වෙනවා. ඒතකොට තනුක කිරීමේදී H ධන අයන සාන්ද්‍රණය අඩු වෙනවා. පුතේ H ධන අයන සාන්ද්‍රණය අඩු වෙනවා කියන්නේ pH අගේ වැඩි වෙන්න ඕනනේ. එහෙනම් මේ පළවෙනි උත්තරේ අයින් කරන්න පුළුවන්. ඊටු උත්තර 4ෙන් තමයි අපිට උත්තරයක් තෝරන්න වෙන්නේ. ඊට පස්සේ Q කියන්නේ දුබල අම්ලයේ හා එහි සෝඩියම් ලවණයේ සමමෞලික මිශ්‍රණය. පුතේ මේක ස්වාරක්ෂකයි. මේක ස්වාරක්ෂකයි. ස්වාරක්ෂක ද්‍රාවණයේදී අපිට හිතන්න පුළුවන් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ
මේක තනුක කරා කියලා pH එකේ වෙනස් වෙන්නේ. එහෙනම් පස්වෙනි උත්තරෙත් අපිට අයින් කරන්න පුළුවන්. එහෙනම් 3යි 2යි 4යි කියන එකෙන් තමයි උත්තරේ ගන්න තියෙන්නේ. ඊළඟට මේක දුබල අම්ලය. අපි හිතමු HA කියලා. සහ ප්‍රබල බස්මයක අනුමාපනය. අපි හිතමු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. මේ අනුමාපනයේදී ලැබෙන සමගතා ලක්ෂයේ මොකක්ද pH අගය කියලා. දැන් පුතේ මෙතන අණු කියන්නේ දැන් සමගතා ලක්ෂයේදී මොකද්ද වෙන්නේ බලන්නකො ඉස්සෙල්ලාම HA කියන කෙනා NaOH එක්ක ප්‍රතික්‍රියා කරලා මෙතනදී හැදෙනවා NaA ධන ජලය. දැන් පුතේ සම්පූර්ණයෙන්ම ද්‍රාවණය තුල ඉන්නේ NaA නේ. එතකොට NaA කියන කෙනා තවදුරටත් විඝටනය වෙනවා පුතේ සෝඩියම් ධනායන සහ A- බවට නේද? දැන් මේ A- ගෙන් උතන pH අගය තීරණය කරන්නේ නේද? ඒතර අපි දන්නවා A- කියන කෙනා තවදුරටත් ජලය තුලදී විඝටනය වෙලා මේ විදිහට HA ධන OH මයිනස් හදලා දෙනවා. මේ විදිහට HA ධන OH මයිනස්. දැන් පුතේ මේක තනුක කරනකොට OH මයිනස් සාන්ද්‍රණයට මොකද වෙන්නේ? මෙයා පල්ලෙහා වැටෙනවා නේද? ඒතර OH මයිනස් සාන්ද්‍රණය පල්ලෙහා වැටෙනවා කියන්නේ පුතේ H ධන අයන සාන්ද්‍රණය වැඩි වෙනවා කියන එකනේ. OH මයිනස් තනුක වෙනකොට OH මයිනස් අඩු වෙනවා නම් H ධන වැඩි වෙනවා කියන සරල අදහස තියෙනවා නේද? ඒතර OH මයිනස් අඩු වෙනවා නම් H ධන අයන සාන්ද්‍රණය වැඩි වෙනවා කියන සරල අදහස අපිට ගන්න පුළුවන්. ඇත්තටම පුතේ මෙයාගේ සාන්ද්‍රණය අඩු වීම තමයි වෙන්නේ. මෙයාගේ සාන්ද්‍රණය අඩු වෙනකොට මෙයාගේ pOH අගය මොකද වෙන්නේ? pOH අගය ඉහළ යනවා නේද? pOH අගය ඉහළ යනවා. පුතේ pOH අගය ඉහළ යනකොට pH අගය මොකද වෙන්න ඕනේ? එයා පල්ලෙහා යන්න ඕනේ. pH අගය පල්ලෙහා යන්න ඕනේ. මොකද pOH pH කියන්නේ මේ දෙක එකතු නියතයක්නේ. එතකොට එහෙනම් pH වැඩි වෙනවා නම් අනිවාර්යෙන් pOH වැඩි වෙනවා නම් pH මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. එහෙනම් pH අඩු වේ කියන උත්තරේ තියෙන දෙවෙනි උත්තරේ විතරයි. එහෙනම් මේක තමයි පිළිතුර. අපිට 22ට උත්තරේ 2 කියලා තෝරන්න පුළුවන්. බොහොම ලේසියෙන් ඕක තෝරන්න පුළුවන්. හරිද? එතකොට ওই විදිහට ඕගලන්ට 22ට උත්තරේ ගන්න පුළුවන්. 23 වෙනි ප්‍රශ්නේ පුතේ අකාබනික රසායනය හා සම්බන්ධ ප්‍රශ්නයක්. ක්ලෝරින් ලොක්සෝ අම්ල ගැන තමයි අපිට ප්‍රශ්නේ දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ වැරදි මොකක්ද කියලා. පළවෙනි ප්‍රකාශයේ කියනවා හැඩයන් කීපයක් ගැන HClO2, HClO3, HClO4 ගැන. එතකොට අපි නිකන් ඇඳලා බැලුවොත් අපිට පේනවා ක්ලෝරින් මෙන්න ඔක්සිජන් එක මෙන්න H එක. එතකොට මෙතන තියෙනවා ඔක්සිජන් එකක්. දැන් පුතේ මෙතන ඉතුරු බන්ධන ටික ගත්තොත් එහෙම අනිවාර්යයෙන් මෙතන මේ විදිහට තව දෙකක් එන්න ඕනේ. එතකොට මෙයාට කෝණික හැඩයක් එනවා නේද? එතකොට මේක හරි. එහෙනම් අපිට මේක හරි කියලා ගන්න පුළුවන්. මෙයා කෝණිකයි කියන පළවෙනි ප්‍රකාශය මේක හරි. ඊට පිරමිඩියද කියලා බලමු. පිරමිඩියද කියලා බලන්න පුළුවන්. එතකොට ඔයගලන්ට මේක ඇඳලා බැලුවොත් ක්ලෝරින් මෙන්න OH එක හරි. එතකොට තවත් ඔක්සිජන් 3ක් එන්න ඕනේ නේද? එතකොට තවත් ඔක්සිජන් 3ක් මේ විදිහට. තව ඔක්සිජන් 2ක් දාගන්න එපේ. මේ විදිහට දැම්මා. මෙන්න මෙතන එක සැරයක් දාගත්තා. එහෙනම් මේක පිරමිඩියයි එකත් හරි පුතේ. ඊට පස්සේ අන්තිම එක අහන්නේ චතුස්සලියයි කියලා. එතකොට ඒකත් අඳලා බලන්න පුළුවන් ඕගලන්ට ක්ලෝරින් මෙන්න OH එක මෙන්න අනිත් ඔක්සිජන් 3. එතකොට ඔක්කොම ඔක්සිජන් 4ක් එනවා. එහෙනම් මෙයා චතුස්සලියයි ඒකත් හරි නේද? එහෙනම් පළවෙනි ප්‍රකාශය අපිට නිවැරදි ප්‍රකාශයක් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා මේගොල්ලන්ගේ ඔක්සිකරණ අවස්ථා ධන 1 ධන 3 ධන 5 ධන 7 ඒක ඉතින් දන්න දෙයක් නේ පුතේ. ඒකයි බලන්න දෙන්නේ ඒක හරි. ඔක්සෝ අම්ල වල ප්‍රබලතාවය මේ විදිහට වැඩි වෙනවලු ඒකත් හරි පුතේ. මොකද ඔක්සිකරණ අංකේ වැඩි වෙන පිළිවෙල තමයි අම්ල ප්‍රබලතාව වැඩි වෙන්නේ. මෙම ඔක්සෝ අම්ල සියල්ලෙහිම අඩුම තරමින් එක් දික්ත බන්ධනයක්වත් අඩංගුයි. දැන් පුතේ මේ තුන් දෙනාට නම් දික්ත බන්ධන තියෙනවා. හැබැයි මෙයා ගැන තාම අපි බැලුවේ නැහැ. ඒකට එයා බැලුවාම ඕගලන්ට මෙන්න මෙහෙම එකක් එන්නේ. ඒතකොට මෙතන දිත්ත බන්ධනයක් නැහැ පුතේ. මෙතන දිත්ත බන්ධනයක් නැහැ. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ හතරවෙනි පිළිතුර. ඒතකොට මෙම ඔක්සම්ල සියල්ල එහෙම අඩුම තරමින් එක් OH කාණ්ඩයක් ඕ එකක් තියෙනවා. අඩුම ගානේ එක OH කාණ්ඩයක් තියෙන නිසා මේකත් නිවැරදි. එහෙනම් පුතේ 23ට උත්තරේ වෙන්න ඕනේ හතරවෙනි පිළිතුර. බොහොම ලේසියෙන් ඕගලන්ට උත්තරේ තෝරන්න පුළුවන්. සිද්ධාන්ත මත තමයි ගැටලුව අපෙන් අහලා තියෙන්නේ. 24 වෙනි ගැටලුව පුතේ රසායනික ගණනය හා සම්බන්ධ ගැටලුවක්. ඒකට මේ pH කියන එක චුට්ටක් අතුල් කරලා තියෙනවා. දැන් පුතේ අපෙන් අහන්නේ H ධන සාන්ද්‍රණය ppm වලින්. හරිද? ඔයගලන් දන්නවා පුතේ H ධන සාන්ද්‍රණය ppm වලින් ලියන්න පුළුවන්. මෙයාගේ සංයුතිය ppm වලින් ලියන්න පුළුවන් අපිට. මොකද H ධන වල සංයුති භාගය. දැන් සංයුති භාගය කිව්වහම මෞල භාගය, ස්කන්ධ භාගය හෝ පරිමා භාගය. මේකේ මේ ඝනත්වයක් දීලා තියෙන ඉඳන් නිකන් ඔයගලන්ට තේරෙන්න ඕනේ ස්කන්ධයෙන් තමයි ගැටලුව හදන්න වෙන්නේ. එහෙනම් මට ලියන්න පුළුවන් H ධන වල ස්කන්ධ භාගය මේක වැඩි කිරීම 10/6යි. වැඩි කිරීම 10/6යි. right. එහෙනම් ඔන්න ස්කන්ධ භාගය හොයන්න ඕනේ. ස්කන්ධ භාගය හොයන්න නම් H ධන ස්කන්ධය හොයාගන්න වෙනවා. ද්‍රාවණයේ මුළු ස්කන්ධය හොයන්න වෙනවා. දැන් පුතේ මේක හරි සරලව අපි මෙහෙම හදමු. මේකේ ඝන ඩෙසිමීටරයක් ගමු අපි. ද්‍රාවණයේ ඝන ඩෙසිමීටරයක්. මම පුතේ ද්‍රාවණ ඝන ඩෙසිමීටර එකක් ගත්තොත්. ද්‍රාවණ ඝන ඩෙසිමීටර එකක් ගත්තොත් මේ ද්‍රාවණ ඝන ඩෙසිමීටර එකේ ස්කන්ධය. ලැම්පලන් ද්‍රාවණයේ ස්කන්ධය
මේක කිලෝග්‍රෑම් එකක් වෙන්න ඕනේ පුතේ. මේ ද්‍රාවණ ස්කන්ධේ කිලෝග්‍රෑම් එකක් වෙන්න ඕනේ. මොකද ඝන ඩෙසිමීටරයට කිලෝග්‍රෑම් එකයි න ද්‍රාවණ ස්කන්ධේ කිලෝග්‍රෑම් එකක් වෙන්න ඕනේ. ඔන්න එහෙනම් මම මුළු ස්කන්ධේ හොයාගත්තා. දැන් මට ඕනේ pH මේ H ධන අයන සාන්ද්‍රණයේ ස්කන්ධය. ඉතින් H ධන අයන ස්කන්ධය. ඒක හොයන්න pH දීලා තියෙනවා. පුතේ pH කියන්නේ අපි දන්නවා ඍණ ලඝු 10 පාදයේ H3O+ එහෙනම් pH අගය සමානයි 1 නම් ඒකේ අදහස වෙන්නේ පුතේ H ධන අයන සාන්ද්‍රණය කොච්චරක් වෙන්න ඕන කියලාද? 1 වැඩි කිරීම 10 ඍණ 1යි මවුල ඝන ඩෙසිමීටරයට කියලා. මවුල ඝන ඩෙසිමීටරයට. දැන් පුතේ ඝන ඩෙසිමීටරයට මවුල එකක් තියෙනවා නම් අපි ද්‍රාවණයේ ඝන ඩෙසිමීටර එකක් අරන් තියෙනවා නම් මේ ද්‍රාවණයේ ඉන්න H ධන අයන ප්‍රමාණය නැත්නම් NH+ කියන ප්‍රමාණය සමාන වෙන්න ඕනේ 0.1 මවුල වලට. 0.1 මවුල. දැන් 0.1 මවුල ප්‍රමාණයක ස්කන්ධය අපිට හොයන්න පුළුවන් MH+ මම හොයන්න බලමු පුතේ 0.1 වැඩි කිරීම 1යි සමානයි 0.1 ග්‍රෑම්. ඔන්න මම ගණනය කරා. දැන් මේ දෙක දන්නවා නම් මට පුළුවන් ppm සංයුතිය හොයන්න. එන මට දැන් පුළුවන් H+ ppm මේක සමාන වෙන්න ඕනේ පුතේ H හයිඩ්‍රජන් වල ස්කන්ධය 0.1යි. ඔක බෙදීම මෙතන මට 1000ක් එනවා. ග්‍රෑම් 1000යි වැඩි කිරීම 10යි 6යි. මේක සුළු කරොත් පුතේ මට එනවා 100යි. එහෙනම් පුතේ H ධන අයන සාන්ද්‍රණය ppm වලින් හෙව්වොත් ඕගලන්ට 100ක් කියලා එන්න ඕනේ. එහෙනම් පිළිතුර තුන්වෙනි පිළිතුර වෙන්න ඕනේ. ඒ අනුව 24 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 3 විය යුතුයි. බොහොම ලේසියෙන් ඕගලන්ට හදන්න පුළුවන්. 25 වෙනි ගැටලුව පුතේ රසායනික ගණනය හා සම්බන්ධ බොහොම සරල ගැටලුවක්. මේකදී අපිට දීලා තියෙනවා ඕසෝන් වායු සාම්පලයක් දීලා අපෙන් අහනවා ඕසෝන් වල ස්කන්ධ ප්‍රතිශතය කොච්චරක්ද කියලා. එතකොට පුතේ අපෙන් අහන්නේ මෙන්න මේ ප්‍රශ්නය. අපෙන් අහන්නේ ඕසෝන් වල ස්කන්ධ ප්‍රතිශතය. ස්කන්ධ බෙදීම නැත්නම් ස්කන්ධ අනුපාතයේ ප්‍රතිශතමේ වටිනාකම ප්‍රතිශත සංයුතිය තමයි අපෙන් අහන්නේ. දැන් පුතේ ස්කන්ධ ප්‍රතිශතය කියන්නේ අපි දන්නවා ඕසෝන් වල ස්කන්ධය බෙදීම මුළු ස්කන්ධය මේකේ ප්‍රතිශතය. නේද? ඔකනේ අපෙන් අහන්නේ. right. දැන් පුතේ මුළු ස්කන්ධය දීලා තියෙනවා ග්‍රෑම් 25යි. එහෙනම් අපි ගණනය කරන්න ඕන ඕසෝන් වල ස්කන්ධය කොච්චරක්ද? ඕසෝන් වල ස්කන්ධය ගණනය කරන්න පුතේ අපිට ඕසෝන් මවුල ගාන ඕනේ වෙනවා. මොකද ඕසෝන් මවුල ගාන කියන්නේ ඕසෝන් ස්කන්ධය බෙදීම ඕසෝන් වල මෞලික ස්කන්ධය. එතකොට ඕසෝන් වල ස්කන්ධය එහෙනම් හොයන්න අපිට මවුල ගාන ඕනේ වෙනවා. දැන් අපි මවුල ගාන කොහොමද හොයන්නේ? මවුල ගාන හොයන්න අපිට ප්‍රතික්‍රියාවකට යන්න සිද්ධ වෙනවා. දැන් අපිට දීලා තියෙනවා පුතේ මෙතන ඕසෝන් Ki නැත්නම් අපි ගත්තොත් I- සමග ප්‍රතික්‍රියාවෙන් හදනවා කියලා ඔක්සිජන් ජලය සහ I2. ඔක්සිජන් ජලය සහ I2 හදනවා කියලා අපිට දීලා තියෙනවා. I2 හදනවා. දැන් පුතේ මේක ගත්තොත් එහෙම ඔක්සිජන් මවුල ගාන තුලිතයි නේද? එතකොට හයිඩ්‍රජන් මවුල ගාන තුලිත කර ගන්න ඕනේ. මෙතන I2 මවුල ගාන තුලිත කරන්න අයඩීන් මෙතන මම 2ක් දානවා. හයිඩ්‍රජන් තුලිත කරන්න මේ පැත්තට මම 2යි H+ එකතු කරනවා. දැන් පුතේ ප්‍රතික්‍රියාව තුලිතයි නේද? දැන් කවුරු හරි කෙනෙක් අහුවොත් මෙතනදී මොකද්ද වෙන්නේ කියලා ඔක්සිජන් වල ඍණ 2 බිඳුව කියන ඔක්සිකරණ තත්ත්වය මෙතන ඍණ 2ට ඔක්සිහරණය වෙනවා. I- බිඳුවට ඔක්සිකරණය වෙනවා. මෙතන වෙන්නේ මෙයාගේ බිඳුව කියන ඔක්සිකරණ තත්ත්වය මෙතන ඍණ 2ට ඔක්සිහරණය වීම. මෙතන ඍණ 1 කියන ඔක්සිකරණ තත්ත්වය මෙතන බිඳුවට ඔක්සිකරණය වීම. ඕකයි සිද්ධ වෙන්නේ. දැන් පුතේ මෙතන ඔන්න එහෙනම් දැන් I2 පිට වුණා. දැන් I2 අපිට හොයන්න ක්‍රමයක් දීලා තියෙනවා තයෝසල්ෆේට් එක්ක අනුමාපනයක්. එහෙනම් පුතේ I2 දන්නවනම් මට ඕසෝන් හොයන්න පුළුවන්. මම ලියන්නම් මෙතන ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය n ඕසෝන් එයානේ මට ඕනේ n ඕසෝන් බෙදීම ni2 මේ අනුපාතය පුතේ සමානයි 1ට නේද? 1ට 1යිනේ. එතකොට 1යි කියලා මම ලියන්න 1ට 1යි කියලාත් ලියන්න ඕනේ නැහැ. ඊට පස්සේ I2 ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා පුතේ. I2 බොහොම සරල ප්‍රතික්‍රියාවක්. තයෝසල්ෆේට් සමග ප්‍රතික්‍රියාවෙන් මෙතන හැදෙනවා S4O62- ධන I- මේ විදිහට ප්‍රතික්‍රියාවෙන් මෙතන 2යි මෙතන 2යි. දැන් පුතේ මෙතන අනුපාතය ගත්තොත් මට ලියන්න පුළුවන් ni2 බෙදීම n තයෝසල්ෆේට් මේක සමානයි පුතේ 1/2යි. දැන් තයෝසල්ෆේට් මවුල ගාන දානවා නම් I2 හොයන්න පුළුවන්. I2 මවුල ගාන දානවා නම් ඕසෝන් හොයන්න පුළුවන්. දැන් පුතේ මම මෙහෙම වැඩක් කරනවා. මට ආයේ මේක වෙන වෙනම හොය ඉන්නේ නැතුව මම මෙහෙම වැඩක් කරනවා. මම මෙන්න මේ ප්‍රතික්‍රියාව මෙන්න මේ අනුපාතය මම 1 කියන්නම්. මේ අනුපාතයට මම 1 කියන්නම්. මේ අනුපාතයට 2 කියන්නම්. ඒතර මම මේ දෙක වැඩි කරනවා පුතේ. 1 වැඩි කරනවා 2කින්. 1 2කින් වැඩි කරොත් අපිට හදා ගන්න පුළුවන් මොකක්ද? n ඕසෝන් බෙදීම ni2 වැඩි කිරීම ni2 බෙදීම n තයෝසල්ෆේට්. මේ විදිහට ලියන්න පුළුවන්. ඒතර මෙහෙම සුළු කරොත් ඕගලන්ට පේන්න ඕන පුතේ මෙතන ඕගලන්ට එනවා n ඕසෝන්
බෙදීම n thiosulfate කියන මෙන්න මේ අනුපාතය මේක ඔයගලන්ට එනවා 1ට 2ක් කියලා. 1ට 2යි කියලා ඔයගලන්ට එනවා. එහෙනම් දැන් thiosulfate ගාන දන්නවනම් ඕසෝන් හොයන්න පුළුවන්. එහෙනම් පුතේ මට ලියන්න පුළුවන් n ඕසෝන් මේක සමානයි thiosulfate මවුල ගාන බෙදීම 2. thiosulfate මවුල ගාන කියන්න පුතේ 0.02 වැඩි කිරීම 25 එන මට ලියන්න පුළුවන්. 0.02 වැඩි කිරීම 25 වැඩි කිරීම 10 බෙදීම 2යි. මේක සුළු කරොත් පුතේ මට උත්තරයක් එනවා 1 වැඩි කිරීම 10 3යි. එහෙනම් මට එනවා 25 වැඩි කිරීම 10 6ක් කියලා. 25 වැඩි කිරීම 10 6යි මවුල කියලා මට උත්තරයක් එනවා. එහෙනම් පුතේ ඔන්න මං ඕසෝන් මවුල ගාන හොයාගත්තා. දැන් පුතේ ඕසෝන් මවුල ගාන දන්නවා නම් මට පුළුවන් ඕසෝන් ස්කන්ධය ගණනය කරන්න. එහෙනම් මට ලියන්න පුළුවන් එම නිසා m ඕසෝන් සමානයි මට ලියන්න පුළුවන් 25 වැඩි කිරීම 10 6 වැඩි කිරීම ඕසෝන්ගේ මෞලික ස්කන්ධය 48යි පුතේ. එහෙනම් 48යි කියලා ලියන්න පුළුවන්. ඔන්න ග්‍රෑම් ගාන ආවා. දැන් පුතේ මේක මම මෙතෙන්ට ආදේශ කරනවා. සුළු කර කර ඉන්නේ නැහැ. එහෙනම් මම මෙතෙන්ට ආදේශ කරොත් මට දැන් උත්තරේ ගන්න පුළුවන්. මම මෙතනින් සුළු කරන්න කෙලින්ම. එහෙනම් මට ලියන්න පුළුවන් 25 වැඩි කිරීම 48 වැඩි කිරීම 10 6 බෙදීම 25 වැඩි කිරීම 100යි නේද? එහෙනම් මේ 25ට මේ 25 කැපිලා යනවා පුතේ. එහෙනම් මට උත්තරයක් එනවා 48 වැඩි කිරීම 10 4යි. එහෙනම් මට තව දුරටත් මේක සුළු කරොත් මට ලියන්න පුළුවන් 4.8 වැඩි කිරීම 10 3යි ප්‍රතිශතය. එහෙනම් මට මේ විදිහට සුළු කරන්න පුළුවන්. උත්තරේ මට පළවෙනි උත්තරේ කියලා ගන්න පුළුවන්. එහෙනම් පුතේ 25 වෙනි ප්‍රශ්නයට පිළිතුර එක විය යුතුයි. බොහොම ලේසියෙන් ඔයගලන්ට ওই විදිහට ගාන හදන්න පුළුවන්. 26 වෙනි ප්‍රශ්නේ පුතේ 26 වෙනි තැනට ඇත්තටම සුදුසු නැති ප්‍රශ්නයක්. 26 වෙනි ප්‍රශ්නෙට සුදුසු නැති ප්‍රශ්නයක් තමයි 26 වෙනි ප්‍රශ්නේ කියන්නේ. ඒ තරම් ලේසි මේක නේද? මේක පළවෙනි 10ට වගේ දාගන්න පුළුවන් නම් ඇත්තටම හොඳ ගැටලුවක් ඒ මට්ටමේදී. අපෙන් අහන්නේ පුතේ උත්පාදනයට අදාළ බෝන්හේබර් චක්‍රය අඩංගු නොවන්නේ මොකක්ද කියලා. දැන් පුතාලා බෝන්හේබර් චක්‍රය අඳින්නේ මොකේටද? අපි දන්නවා ඝන සංයෝගයක උත්පාදනය හොයන්නනේ. ඝනායනික සංයෝගයක. එහෙනම් පුතේ දැන් අපි දන්නවා ඝනායනික සංයෝගයක් තියෙන්න ඕනේ. ඝනායනික සංයෝගය තියෙන්න ඕනේ. දැන් ඔන්න එහෙනම් මේ කියන්නේ මොකක්ද? මෙන්න ඝනායනික සංයෝගය තියෙනවා. දැන් අපිට බැලුවට පේනවා මෙතන ඝනායනික සංයෝගය නෑ කියලා පුතේ. එහෙනම් උත්තරේ 1 වෙන්න ඕනේ. ආයේ කතා දෙකක් නෑ. උත්තරේ 1 විය යුතුමයි. හරිද? 26ට උත්තරේ 1. තව ටිකක් නිකන් සැකයි වගේ බැලුවොත් එහෙම ඔයගලන්ට කියන්න බලන්න මේ තියෙන්නේ මොකක්ද? මේ තියෙන්නේ දැලිස් එන්තැල්පිය. මේ තියෙන්නේ දැලිස් එන්තැල්පිය ඩෙල්ටා H සම්මත L. මේ තියෙන්නේ දැලිස් එන්තැල්පිය. ඊට පස්සේ මේ තියෙන්නේ දැලිස් එන්තැල්පිය කියන්නේ මෙයා හදාගන්න එපයි. මෙයා හදන්න නම් මේ ප්‍රතික්‍රියාව ඕනේ නෝ. එහෙනම් මේක අපිට ඕනේ. ඊට පස්සේ මෙයාව හදාගන්න පුතේ මේ ප්‍රතික්‍රියාව ඕනේ. එහෙනම් මේකත් අපිට ඕනේ. ඊට පස්සේ සෝඩියම් ගෑස් කරගන්න එපයි මෙතන. සෝඩියම් ධන කියන කෙනා හදාගන්න මෙයා හදන්න මෙන්න මෙයා ඕනේ. එහෙනම් මේ ප්‍රතික්‍රියාවත් අපිට ඕනේ. රයිට්? එහෙනම් මේ පළවෙනි ප්‍රතික්‍රියාව මේ කියන මේ 2 3 4 5 ඔක්කොම ඕනේ. මේ පළවෙනි ප්‍රතික්‍රියාව තමයි එහෙනම් අපිට අවශ්‍ය නැති ප්‍රතික්‍රියාව. එහෙනම් උත්තරේ 1 වෙන්න ඕනේ. 27 වෙනි ප්‍රශ්නය පුතේ චාලක රසායනය හා සම්බන්ධ ප්‍රශ්නයක්. ගැටලුව හරියට කියවන්න. මොකද්ද කියන්නේ? A ධන B මගින් C හැදෙන මූලික ප්‍රතික්‍රියාවේ මේක මූලික ප්‍රතික්‍රියාවක්ලු. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව තනි පියවරකින් සිද්ධ වෙන්න ඕනේ. එයාගේ සක්‍රීය ශක්තිය EA කියලා අපිට දීලා තියෙනවා. සක්‍රීය ශක්තිය EA ලු. M ලෝහය මගින් ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය වෙලු. උත්ප්‍රේරිත ප්‍රතික්‍රියාවේ ශක්ති සටහන පහත දීලා තියෙනවා. දැන් පුතේ උත්ප්‍රේරිත අවස්ථාවේදී ප්‍රතික්‍රියාව පියවර කීපයකින් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. පියවර 3කින් කියලා අපිට සලකන්න පුළුවන්. පියවර කීපයකින් ප්‍රතික්‍රියාව සිදු වෙලා තියෙනවා. ඒක වෙන්න පුළුවන් පුතේ. දැන් අපිට අහන්නේ මේ EA කියන්නේ උත්ප්‍රේරකය යොදන්න කලින් අවස්ථාව සහ දැන් අවස්ථාව අතර සම්බන්ධතාවය මොකක්ද කියන එක. පුතේ මේ කියන ප්‍රතික්‍රියාවේ මුළු සක්‍රීය ශක්තිය ඔයගලන්ට මෙතනින් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කියන ප්‍රතික්‍රියාව සඳහා සමස්ත සක්‍රීය ශක්තිය තමයි මේ කියන අගයෙන් ඔයගලන්ට එන්නේ. මම මේක EA ඩෑෂ් කියන්නම්කෝ. EA ඩෑෂ් මේ තියෙන උත්ප්‍රේරකය යෙදුවාට පස්සේ ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය. එතකොට පුතේ EA ඩෑෂ් කියන එක මේක සමාන වෙනවා ඔයගලන්ට පේන්න ඕනේ. EA ඩෑෂ් කියන එක සමාන වෙනවා ඔයගලන්ට පේන්න ඕනේ. E1 ධන E2 ධන ඩෙල්ටා H1ට. ඩෙල්ටා H1. මේ තියෙන ඩෙල්ටා H1 ධන E2 තමයි EA ඩෑෂ් කියන්නේ. right? දැන් අපි යන් උත්තර වලට. EA කියන කෙනාට වඩා E1 විශාලයිලු. EA කියන කෙනාට වඩා E1 විශාලයිලු. දැන් ඕක කියන්න බෑනේ පුතේ. එහෙම අපිට මුකුත් කියන්න බෑ. ඒක කියන්න බෑ. ඊට පස්සේ කියනවා EA සමානයි E1 ධන E2 ධන මොකද්ද එකක් කියනවා නේද? E1 ධන E2 ධන එක එක ඒවා කියනවා. අපිට එහෙම කියන්න බෑ පුතේ. එහෙම කියන්න බෑ. කොහොමද එහෙම කියන්නේ නේද? ඊට පස්සේ මේ මොකද්ද එකක් කියලා දෙනවා. ඔක වැරදි පුතේ. බලන්නවත් දෙයක් නැහැ. EA කියන කෙනා E1ට වඩා කුඩායි අනම්මනම් කතන්දර ගොඩාක් කියනක වැරදි පුතේ. ඊට පස්සේ කියනවා EA කියන කෙනා E1 ධන E2ට වඩා විශාලයිලු. E1 ධන E2ට වඩා විශාලයිලු නෑ පුතේ වැරදි.
එහෙනම් ඉතින් ඊටු උත්තරේ පහනේ එන පස්වෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. මොකද කියන්නේ EA කියන කෙනා ඩෙල්ටා H එක දාන E දෙකට වඩා විශාලයිලු. දැන් පුතේ EA dash කියන්නේ E දෙක දාන ඩෙල්ටා H එකනේ. එතකොට E දෙක දාන ඩෙල්ටා H එක කියන්නේ දැන් සක්‍රීයන ශක්තියනේ. එහෙනම් දැන් සක්‍රීයන ශක්තිය අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනේ? උත්ප්‍රේරකයේ යොදන්න කලින් සක්‍රීයන ශක්තියට වඩා අඩු වෙන්න ඕනේ. එහෙනම් ඒක තමයි උත්තරේ විදිහට ගන්න වෙන්නේ. පැහැදිලිද? එතකොට දැන් මේ කියන හැම එකකින්ම ඔය කියවෙන්නේ E1 කියන එකේ අදහස මොකක්ද? දැන් සක්‍රීය ශක්තිය කියන එකනේ. නෑ. E1 කියන්නේ දැන් සක්‍රීය ශක්තිය නෙවෙයි. right? එතකොට E1 දන්න මේ ඔක්කොගේම එකතුව දැන් සක්‍රීය ශක්තියද? නෑනේ පුතේ. එහෙම වෙන්නේ නෑ. එතකොට මේ කියන ඒවත් එහෙනම් වැරදි කියලා ඔයගලන්ට පේන්න ඕනනේ. අපි මේවා කියන්න බෑ. එතකොට මෙතනත් එහෙනම් වැරදි. මේක තමයි පළවෙනි උත්තරේ විදිහට ගන්න. සරලව ඔයගලන් මතක තියාගන්න. පුතේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය වුණාට පස්සේ සක්‍රීය ශක්තිය ඊට කලින් සක්‍රීය ශක්තියට වඩා අඩු වගයක් ගන්න ඕනේ. ඒක තමයි සිද්ධාන්තය වෙන්නේ. එහෙනම් මේ තමයි පිළිතුර. එහෙනම් 27ට උත්තරේ පස්වෙනි එක කියලා බොහොම ලේසියෙන් තෝරන්න පුළුවන්. 28 වෙනි ප්‍රශ්නේ පුතේ අපිට දීලා තියෙන්නේ අයනික සමතුලිතතාවය සම්බන්ධයෙන්. මේක දීලා තියෙනවා log f කියන්නේ f කියන කෙනා සඳහා සම්බන්ධතාවය දීලා තියෙනවා. අම්ලයේ විඝටනීය ප්‍රමාණය, අම්ලයේ විඝටනීය නොවු ප්‍රමාණය. log f සහ pH අතර සම්බන්ධතාවය. දැන් පුතේ මේක දැක්කහම දරුවෝ බය වෙන්න පුළුවන්. මොකද්ද මේ කියන්නේ? මෙහෙම ඒවා ඉගෙනගෙන නැහැ. නෑ පුතේ මේ දීලා තියෙන්නේ අපි ඉගෙනගත්ත සිද්ධාන්තයේ භාවිතයක් තමයි මේ අහලා තියෙන්නේ. දැන් අපි ගමුකෝ දුබල අම්ලයේ HA කියලා. පුතේ දුබල අම්ලයේ HA කියලා ගත්තොත් මම භෞතික අවස්ථා ලියන්නේ නැහැ මෙතනදී. right? ඔයාලා විභාගෙදී කටුවැඩ ගොලිය ඔක ලියන්න ඕනේ නැහැ. ඒතර H3O+ ධන A- නේද? දැන් මම මේකේ Ka හගේ ලියුවොත් පුතේ Ka සමානයි. ඔයගලන් ලියන්න පුළුවන් H3O+ A- බෙදීම HA නේද? දැන් මේකේ pH ඕන නිසා මම H3O+ උක්ත කරනවා පුතේ. ඒතකොට H3O+ උක්ත කරොත් මට ලියන්න පුළුවන් H3O+ අයන සාන්ද්‍රණය ඒක සමානයි Ka වරක් HA සාන්ද්‍රණය බෙදීම A- සාන්ද්‍රණය. දැන් පුතේ මේකේ ඔයගලන්ට පේන්න ඕනේ මේ HA කියන්නේ කාටද? HA කියන්නේ පුතේ අම්ලයේ විඝටනයේ නොවු ප්‍රමාණය. HA කියන්නේ විඝටනයේ නොවු ප්‍රමාණයනේ. A- කියන්නේ මොකද්ද? විඝටනයේ වූ ප්‍රමාණය. එහෙනම් පුතේ මේ තියෙන්නේ එකයට F නේද? දැන් මේ තියෙන්න ඕනේ එකයට F. හරිද? දැන් HA කියන්නේ පුතේ අම්ලයේ විඝටනය නොවු ප්‍රමාණය. A- කියන්නේ අම්ලයේ විඝටනයේ වූ ප්‍රමාණය. එහෙනම් මේ තියෙන්නේ එකයට F. එහෙනම් පුතේ මට මෙතන ලියන්න පුළුවන් මේක සමානයි Ka වරක් එකයට F කියලා. එහෙනම් දැන් මෙතන මට විසඳුවොත් පුතේ මට මෙතන එනවා මේක ඍණ ලඝු ගත්තොත් pH සමානයි pKa ඍණ ලඝු 10 පාදයට එකයට F. දැන් පුතේ මේක මම උඩයට මාරු කරොත් මට එනවා pH සමානයි pKa ධන ලඝු 10 පාදයට F. දැන් පුතේ y අක්ෂය මෙයානේ. එහෙනම් අපි ආයුක්ත කරමු. ලඝු 10 පාදයට F සමානයි pH ඍණ pKa. එතකොට පුතේ මේ තියෙන y අක්ෂය සමානයි මේ තියෙන x අක්ෂය. එහෙනම් ඍණ මෙතන වෙන්න ඕනේ පුතේ මොකක්ද? C නේද? මෙතන C. එතකොට එහෙනම් මෙතන අපිට ගන්න පුළුවන් pH අගේ මෙතන තියෙනවා. දැන් ඕක y සමානයි x ඍණ C ආකාරයේ ප්‍රස්ථාරය. එතකොට x ඍණ C වෙන්න බෑ. මෙතන m වෙන්න ඕනේ. එතකොට mx ඍණ C ආකාරයේ ප්‍රස්ථාරය. එතකොට m කියන කෙනා හැම වෙලෙම එකක් වෙලා තියෙනවා. m කියන කෙනා එකක් වෙන විදිහට තමයි ප්‍රස්ථාරය ගොඩ නැගෙන්නේ. එහෙනම් මේක y සමානයි mx ඍණ C ආකාරයේ ප්‍රස්ථාරයක් ගත්තොත් පස්වෙනි ප්‍රශ්නයට පස්වෙනි උත්තරය අපිට සලකන්න පුළුවන් පිළිතුර විදිහට. මොකද ඍණ C ආගයක් ලැබෙන්නේ අපිට පස්වෙනි පිළිතුරේදී. එහෙනම් පුතේ 28ට පිළිතුර 5 වෙන්න ඕනේ. එහෙනම් ඔයගලන්ට පේන්නේ මේවා දැන් ඇත්තටම සරල ගණනය කිරීම. මේකේ ඔයගලන් සිද්ධාන්තය දන්නවා නම් ගැටලු විසඳන්න පුළුවන්. මේකේ දැක්කහම බය වෙන්න එපා. මේවා බොහොම ලේසියෙන් ඔයගලන්ට විසඳන්න පුළුවන්. 29 පුතේ බහු අවයවක සම්බන්ධ සිද්ධාන්ත ගැටලුවක්. බොහොම සරල සිද්ධාන්ත. නයිලෝන් අපෙන් අහන්නේ නිවැරදිකම මොකද්ද කියලා නේද? නයිලෝන් ආකලන බහු අවයවක කියලා පුතේ. මේක ආකලනයක් නෙවෙයි පුතේ. ආකලනයක් නෙවෙයි. නයිලෝන් හැදෙන්නේ සංගණනයෙන් නේද? නයිලෝන් 66 කියන කෙනා හැදෙන්නේ සංගණනයෙන්. ඔයගොල්ලන් සිද්ධාන්ත බලන්න. ඒතර මම මෙතන සම්පූර්ණයෙන්ම ඇදලා විස්තර කරන්න යන්නේ නැහැ. මට ඕනේ උත්තරේ ගන්න විතරයි. නයිලෝන් ආකලන නෙවෙයි. නයිලෝන් සංගණනයි. එහෙනම් ඒක වැරදි. ටෙෆ්ලෝන් සංගණනලු නෑ පුතේ. ටෙෆ්ලෝන් ආකලනයි. ටෙෆ්ලෝන් ආකලන බහු අවයවකයක්. මොකද මේකේ තියෙනවා මොකද්ද අසන්තෘප්ත ස්වභාවයක්. ඒ අසන්තෘප්ත ස්වභාවය හරහා ආකලනය වීමෙන් තමයි ටෙෆ්ලෝන් හැදෙන්නේ. බේක්ලයිට් රේඛීයයිලු නෑ පුතේ. බේක්ලයිට් කියන්නේ යූරියා ෆෝමැල්ඩිහයිඩ්. එයා ත්‍රිමාන බහු අවයවකයක්. ස්වභාවික රබර් වල පුනරාවර්තන ඒකකයේ කාබන් පරමාණු 4ක් ඇත කියලා කියනවා පුතේ. පුනරාවර්තන ඒකකයේ ගත්තොත් නිකම් මෙතන ඉඳලා ගත්තොත් ඕගොල්ලන්ට මේ වගේ තමයි පුනරාවර්තන ඒකකය එන්නේ නේද?
එතකොට CH2 මෙතන එනවා පුතේ H එකක්. මෙතන එනවා CH2 මෙතන එනවා H3 එකක් නේද? ඒතර පුනරාවර්තන ඒකකයේ ඔයගලන්ට මේ විදිහටයි එන්නේ. ඒතර එතන කාබන් පරමාණු 1 2 3 4 5ක් තියෙනවා පුතේ. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි. ඒක අවයවක සම්බන්ධ වී සංගරණ භවයක සෑදීමේදී කුඩා සහසංග ජනිතත්වය යන්නේ ඒක තමයි නිවැරදි වෙන්නේ පුතේ. එන 29ට පිළිතුර වෙන්නේ. පස්වෙනි පිළිතුර මේවා බොහෝම සරල සිද්ධාන්ත. ඔයගලන්ට තියරි ටික මතකයි නම් පුතේ මේවට උත්තර ලියන එක එච්චර දෙයක් නෙවෙයි. 30 වෙනි ප්‍රශ්නය පුතේ තාප රසායනය හා සම්බන්ධ එකක්. ඇත්තටම මේකේ අපිට කියනවා එකිනෙක ප්‍රතික්‍රියා නොකරන හොඳට අහගන්න පුතේ මේක හදන විදිහ ප්‍රතික්‍රියා නොකරන පරිපූර්ණ වායු දෙකක් කපාටයක් මගින් වෙන් කර දෘಢ බඳුනක ඒ කියන්නේ පුතේ පරිමාව නියතයි තියෙනවලු උෂ්ණත්වයේ නියතව තියලා පීඩනයත් නියතව පවත්වා ගන්නවලු කපාටයේ විවෘත කළ පසු පද්ධතියේ ගිබ් ශක්තිය එන්තැල්පිය හා එන්ට්‍රෝපිය වෙනස් වීම පුතේ ප්‍රතික්‍රියාවක් සිදු නොවේ කියලා දීලා තියෙනවා. එහෙනම් පුතේ මෙතන ආරම්භක එන්තැල්පිය අවසාන එන්තැල්පිය කියන එක ගත්තොත් එහෙම පීඩනයත් නියතයි උෂ්ණත්වයත් නියතයි එහෙනම් ඕක වෙනස් වෙන්න බෑ පුතේ. එහෙනම් එන්තැල්පිය වෙනස් නොවේ කියන පිළිතුරකට තියෙන්නේ තුන්වෙනි පිළිතුර විතරයි. එතකොට ඕක තමයි උත්තරේ එහෙනම්. මෙයා තමයි උත්තරේ. හරිද? තුන්වෙනි එක තමයි උත්තරේ. ආය වෙන මුකුත් බලන්න දෙයක් නැහැ. ළමයි මෙතනදී එන්තැල්පියෙන් පටන් ගන්න. එන්තැල්පිය දිහා බලන්න. දැන් එහෙනම් මෙයානේ වෙනස් වෙන්න බෑනේ. right. දැන් එහෙම නැතුව අපි කොහොමද බලන්නේ? දැන් ඒක එහෙම කවුරු හරි එහෙම කෙනෙක් ආවේ නැත්නම් එහෙම උත්තරයක් ගන්න බැරි නම් කොහොමද ගන්නෙ? පුතේ අපි යන් එන්ට්‍රෝපියට. එන්ට්‍රෝපියට මොකද වෙන්නේ? ළමයි එන්ට්‍රෝපියට ගත්තාම එන්ට්‍රෝපිය මේ සමස්ත පද්ධතිය එන්ට්‍රෝපිය දැන් පරිමාව වැඩි වෙනවනේ. පරිමාව වැඩි වුණාම පුතේ අංශු වල පිහිටුම් අහඹුතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ අහඹුතාවය වැඩි වෙනවා. නැත්නම් සරලව කිව්වොත් මේ අංශු විශාල අවකාශයක් තුළ පැතිරෙනවා. දැන් අපි හිතමු කලින් හිටියේ v කියලා පරිමාවක නම් දැන් මොකද වෙන්නේ? මෙයාගේ පරිමාව විශාල වෙනවා. අපි හිතමු මේක v dash කියලා. එතකොට මෙයාට වඩා මෙයාගේ පරිමාව විශාලයි. එහෙනම් පුතේ මොකද වෙන්නේ? මේ අංශු වලට පුළුවන් වැඩි අවකාශයක් තුළ විසිරෙන්න. ඒතකොට මෙතන හිටපු අංශු වලට වැඩි අවකාශයක් තුළ විසිරෙන්න දෙකට ලැබෙනවා. ඒතකොට මෙයාගේ අපිලිවෙල ස්වභාවය වැඩි වෙනවා. නැත්නම් අංශු වල පිහිටුම හඹුතාවය වැඩි වෙනවා. ඒ අනුව එන්ට්‍රෝපිය වැඩි වෙන්න ඕනේ. ඒතකොට එන්ට්‍රෝපිය වැඩි වෙන පිළිතුරු හතරක් තියෙනවා. ඒතකොට එක අයින් කරලා ඊටු ටිකට යන්න වෙනවා. ඊට පස්සේ ගිබ් ශක්තියට ගියොත් එහෙම ගිබ් ශක්තිය ඔයගලන්න බලන්න පුළුවන්. ගිබ් ශක්තියට මොකද වෙන්නේ? එතකොට ගිබ් ශක්තිය කියන එක ඩෙල්ටා H සහ ඩෙල්ටා S මත රඳා පවතින්නේ. ඔයගලන්ට බලන්න පුළුවන් ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S පුතේ T ඩෙල්ටා S මේකනේ ගිබ් ශක්තිය වෙන ඩෙල්ටා G වෙන්නේ නේද? එතකොට S කියන කෙනා දැන් වැඩි වෙනවා. මෙයා වැඩි වෙනවා. කියන්නේ මෙයාගේ ධන පැත්ත වැඩි වෙනවා. මෙයාගේ ධන පැත්ත වැඩි වෙනකොට පුතේ මේ සමස්ත එක වැඩි වෙනවනේ. මෙයා ඍණ වෙනවනේ. මෙයා ඍණ වෙනවා. තේරුණාද? එතකොට මෙයාගේ දැන් ඩෙල්ටා H කියන කෙනා මෙතනදී නියත නිසා මෙයා මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕන. ඩෙල්ටා H කියන කෙනා නියතයි. right? මොකද අනිවාර්යෙන් එන්තැල්පිය නියතව පවතින්න ඕනේ මෙතනදී. මොකද පීඩනය නියතාවකයක පවත්වා ගන්න නිසා. ඒතකොට එහෙනම් ගිබ් ශක්තිය වෙනස අනිවාර්යෙන් මෙතනදී අඩු විය යුතුයි. එහෙනම් පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. ඇත්තටම පුතේ මෙච්චර දඟලන්න දෙයක් නැහැ. ඔයගලන්ට එන්තැල්පිය දිහා බලුවා නම් මේකේ උත්තරේ ගන්න පුළුවන්. බොහොම ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්. 31 වෙනි ප්‍රශ්නය පුතේ අකාබනික රසායනය හා සම්බන්ධ ප්‍රශ්නයක්. ඔක්සිජන් සහ සල්ෆර් පරමාණු අඩංගු සරල සහසංයෝජ අණු පිළිබඳව පහත දක්වන කුමන ප්‍රකාශ නිවැරදිද කියලා අහනවා. පළවෙනි ප්‍රකාශය පුතේ H2O උභයගුණී ලක්ෂණ පෙන්눔 කරයි. උභයගුණී ලක්ෂණ කියන්නේ පුතේ අම්ලයක් ලෙස මෙන්ම බස්මයක් ලෙස හැසිරෙන්න පුළුවන් කියන එක. ඔය එතකොට උභය ප්‍රෝටික කිව්වහම ඒක හරි. උභය ප්‍රෝටික ලක්ෂණ පෙන්වනවා. එතකොට උභය ප්‍රෝටික කියන්නේ යාට අම්ලයක් ලෙස මෙන්ම බස්මයක් ලෙස හැසිරෙන්න පුළුවන්. ඒ කියන්නේ අම්ලයක් සමග මෙන්ම බස්මයක් සමග ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රකාශය නිවැරදියි. ඊට පස්සේ H2O2 වල තාපාංකය H2O හි තාපාංකයට වඩා ඉහළය. ඔව් පුතේ ඒක හරි. මොකද අපි ගත්තොත් එහෙම H2O2 වලට මෙතන හයිඩ්‍රජන් බන්ධන ජලයට සාපේක්ෂව වැඩි ප්‍රමාණයක් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා නේද? ඒ නිසා මොකද වෙන්නේ? එයාගේ තාපාංකය ඉහළ යනවා. මෙතන ඔයගොල්ලන්ට පේන්න ඕනේ 1 2 3 4 5යි 6ක් නේද? එතකොට 6ක් හදන්න පුළුවන්. නමුත් ජලය අණුව ගත්තොත් අපිට පේනවා හයිඩ්‍රජන් බන්ධන 4යි හදන්න පුළුවන්. නිසා මේ ප්‍රකාශය නිවැරදි. ආම්ලික මාධ්‍යයකදී පමණක් H2O2 වලට ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කළ හැක කියලා ප්‍රකාශයක් තියෙනවා. නැහැ පුතේ. ආම්ලික මාධ්‍යයකදී මෙන්ම බාස්මික මාධ්‍යයකදී H2O2 වලට ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන්. ඒ නිසා මේ C ප්‍රකාශය වැරදි කියලා අපිට ගන්න පුළුවන්. D ප්‍රකාශය ගත්තොත් H2S සහ සල්ෆර් ඩයොක්සයිඩ් යන දෙකටම හැකියාව ඇත්තේ ඔක්සිහාරක ලෙස ක්‍රියා කිරීමට පමණි. වැරදි පුතේ. මෙයාට ඔක්සිකාරකයක් ලෙස H2S වලට ඔක්සිකාරකයක් ලෙසත් ක්‍රියා කරන්න හැකියාවක් තියෙනවා. මොකද හයිඩ්‍රජන් පරමාණුව ඔක්සිහරණයට ලක්වීමෙන් වෙන ප්‍රභේදයක් ඔක්සිකරණය කිරීමට මෙයාට හැකියාව තියෙන නිසා මේ ප්‍රකාශය වැරදි. ඒකට A සහ B කියන පිළිතුරු තමයි මේකට නිවැරදි වෙන්නේ. ඒ නිසා පිළිතුර 1 විය යුතුයි. 31ට පිළිතුර 1 විය යුතුයි පුතේ.
මේක බොහොම සරල ප්‍රශ්නයක්. 32 වෙනි ප්‍රශ්නයේ පුතේ කාබනික රසායනය සම්බන්ධ ඉතාමත් සරල සිද්ධාන්ත ගැටලුවක්. අපි අහනවා හයිඩ්‍රෝකාබන් ඒ කියන්නේ පුතේ අපි ගත්තොත් එහෙම ඇල්කේන ඇල්කයින සහ උන් අපිට බෙන්සීනුත් ගන්න පුළුවන්. හයිඩ්‍රෝකාබන් පිළිබඳ කුමක් නිවැරදි වේද කියලා අපෙන් අහන්නේ. පළවෙනි ප්‍රකාශය ගත්තොත් පුතේ සියලුම හයිඩ්‍රෝකාබන් වැඩිපුර ඔක්සිජන් සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කළ විට කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ලබා දී. ඒක නිවැරදි පුතේ. ඔයගොල්ලෝ දන්නවා හයිඩ්‍රෝකාබන් දහනයෙන් පූර්ණ දහනයෙන් කාබන් ඩයොක්සයිඩ් ජලය ලබා ගන්න පුළුවන්. B ප්‍රකාශයට ගියොත් සියලුම ඇල්කයින ග්‍රීන්හාර්ට් ප්‍රතිකාරකයේ සමග ප්‍රතික්‍රියා කර ඇල්කයිනයිල් මැග්නීසියම් හේලයිඩ් ලබා දෙයි. එතකොට පුතේ උතන ප්‍රකාශය වැරදි. ඒකට හේතුව අපි දන්නවා RMGX මෙයා ප්‍රතික්‍රියා කරන්න නම් ආම්ලික ප්‍රභේදයක් තියෙන්න ඕනේ. එතකොට එහෙනම් අපි ගත්තොත් ආන්තික ඇල්කයින විතරක් මෙතනදී ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා. එතනදී හදනවා RH කියන ප්‍රභේදය, නැත්නම් අපි දන්නවා ඇල්කේනය සහ මෙතනදී හදනවා RC ත්‍රිත්ව බන්ධනයක් MgX මේ විදිහට ප්‍රතික්‍රියාව සිදු වෙනවා. එතකොට මේක සිද්ධ වෙන්නේ ආන්තික ඇල්කයින වලදී. සියලුම ඇල්කයින කියන එක වැරදි. ඒතකොට සියලුම ඇල්කයින කිව්වොත් ආන්තික නොවන සාමාන්‍ය ඇල්කයින එන්න පුළුවන්. එතකොට එවැනි කෙනෙක් මේකත් එක්ක ප්‍රතික්‍රියාවකට සහභාගී වෙන්නේ නැහැ. ඒ නිසා B ප්‍රකාශය වැරදි කියලා ගන්න පුළුවන්. අතු බෙදුණු ඇල්කේනයක තාපාංකය එම සාපේක්ෂණුක ස්කන්ධයේම ඇති අතු නොබෙදුණු ඇල්කේනයක තාපාංකයට වඩා වැඩිය. ඔයගලන්ට පේන්න පුතේ මේ ප්‍රකාශය වැරදි නේද? මේක 2020 ප්‍රශ්න පත්‍රයේත් ඔයගොල්ලන්ගෙන් අහලා තිබ්බා. ඒකට අතු බෙදෙනකොට තාපාංකය ක්‍රමයෙන් අඩු වෙනවා නේද පුතේ? ඒ නිසා C වැරදි. කිසිදු හයිඩ්‍රෝකාබනයක් ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා නොකරයි. ඉතින් පුතේ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන්න ආම්ලික ලක්ෂණ තියෙන්න ඕනේ. මෙතන ආම්ලික ලක්ෂණ අපිට දකින්න ලැබෙන්නේ ආන්තික ඇල්කයින් එක විතරයි. නමුත් ඒකේ ආම්ලිකතාවයත් ඉතා ප්‍රබල ආම්ලිකතාවයක් නෙවෙයි. ඒ නිසා මේ ප්‍රකාශය නිවැරදි. ඒතකොට A සහ D තමයි නිවැරදි ප්‍රකාශ වෙන්නේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ පුතේ 4 වෙනි පිළිතුර. එහෙනම් 32ට උත්තරේ 4. 33 වෙනි ප්‍රශ්නේ පුතේ තාප රසායනය හා සම්බන්ධ ඉතාමත් සරල සම්බන්ධතාවයක්. අපිට කියනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියන්නේ පුතේ ඩෙල්ටා H වල අගය ධනයි නේද? ඩෙල්ටා H වල අගය ධනයි. ප්‍රතික්‍රියාවක් නියත උෂ්ණත්වයේදී හා පීඩනයේදී ස්වයංසිද්ධව සිදුවේ නම් ස්වයංසිද්ධ නම් පුතේ ඩෙල්ටා G වල අගය ඍණ විය යුතුයි නේද? එවිට මොකද වෙන්නේ කියලා අහනවා. දැන් පුතේ අපි යන්කෝ ඒ සරල සම්බන්ධතාවයට ගියොත් එහෙම අපි දන්නවා ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S නේද? එතකොට පුතේ දැන් මෙයා ඍණ වෙන්න නම් මෙයා ධන වෙනකොට මෙතන සම්පූර්ණ ගුණිතය ඍණයිනේ පුතේ. එහෙනම් ඔයගලන්ට පේන්න ඕනේ ඩෙල්ටා S වලගේ ධන විය යුතුයි. මෙයා ධන වුණොත් තමයි මේක ඍණ වෙන්නේ. මෙයා ධන වෙලා ඉද්දි නේද? එහෙනම් එන්ට්‍රෝපිය කියන එක වැඩි වෙන්න ඕනේ. එන්ට්‍රෝපිය වැඩි වෙන්න ඕනේ. එන්ට්‍රෝපිය ඉහළ යන පද්ධතිය එන්ට්‍රෝපිය ඉහළ යන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න පද්ධතිය එන්ට්‍රෝපිය ඉහළ යන්න ඕනේ. එහෙනම් පුතේ එන්තැල්පිය ගැන අපි පොඩ්ඩක් තියලා අපි එන්ට්‍රෝපියට යන් එහෙනම් B කියන එක හරි. B කියන ප්‍රකාශය නිවැරදි වෙන්න ඕනේ. එහෙනම් D වැරදෙන්න ඕනේ. දැන් එන්තැල්පියට ගියහම පුතේ දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන් ළමයින්ට. මොකක්ද? දැන් නියත පීඩනයේදී අපි දන්නවා එන්තැල්පිය කියන්නේ නියතයක්. නමුත් පුතේ මෙතන අහන්නේ ප්‍රතික්‍රියාව සිදු වෙනකොට පද්ධතියේ එන්තැල්පියට මොකද වෙන්නේ? පද්ධතියේ එන්තැල්පිය කියන්නේ මොකද්ද පුතේ? දැන් ඵල කියන එක නනේ හැදෙන්නේ. දැන් ප්‍රතික්‍රියක ක්‍රමක්‍රමයෙන් වැය වෙලා ඵල හැදෙනවා නේද? ප්‍රතික්‍රියක වැය වෙමින් ඵල හැදෙනවා. එතකොට පුතේ තාප අවශෝෂක නම් ප්‍රතික්‍රියක වල එන්තැල්පියට වඩා පළවල එන්තැල්පිය වැඩි වෙන්න ඕනේ. ඒකට පළවල එන්තැල්පිය අනිවාර්යෙන් ප්‍රතික්‍රියක වල එන්තැල්පියට වඩා වැඩි වෙන්න ඕනේ. දැන් ස්වයංසිද්ධ ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියාව ඉස්සරහට සිදු වෙමින් තියෙන නිසා ඵල ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් මෙයාගේ එන්තැල්පිය ඉහළ යනවා. ඒ කියන්නේ පුතේ පද්ධතියේ එන්තැල්පිය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්න ඕනේ. එහෙනම් C කියන ප්‍රකාශය නිවැරදි. එහෙනම් E කියන කෙනා වැරදි. ඒ අනුව B සහ C තමයි නිවැරදි වෙන්නේ. එහෙනම් උත්තරේ දෙවනි උත්තරේ වෙන්න ඕනේ. එහෙනම් 33ට උත්තරේ 2. 34 වෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ පුතේ ලෝහ අයන ඒවායේ ජලීය ද්‍රාවණ වලට H2S යැවීමෙන් අවක්ෂේප කිරීම සම්බන්ධයෙන් පහත සඳහන් කුමන ප්‍රකාශ නිවැරදි වේද කියලා. අපිට කියන පුතේ පළවෙනි ප්‍රකාශයේ H2S ගෑස් හි පීඩනය අඩු කරන විට සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය වැඩි වේලු. දැන් පුතේ අපි දන්නවා මෙන්න මෙහෙම එකක්. මොකද්ද? H2S ගෑස් කියන කෙනා මෙයා පුතේ ජලයේ ද්‍රවණය වෙනවා නේද? මෙයා ජලයේ ද්‍රවණය වෙනවා. එතකොට මේ විදිහට අපිට එතන සමතුලිතතාවයක් ගොඩනගා ගන්න පුළුවන් ජලයේ ද්‍රවණය වීම. එතකොට H2S ජලයේ ද්‍රවණය වුණාට පස්සේ පුතේ මොකද වෙන්නේ? මෙයා මම මෙතනදී භෞතික අවස්ථා නැවත ලියන්න යන්නේ නැහැ. මෙතන හැදෙනවා H+ ධන HS- මම සම්පූර්ණයෙන්ම මේක ලියන්නම්. එතකොට HS- නැවත විඝටනයෙන් අපි දන්නවා H ධන අයන සහ S2- ලැබෙනවා. එතකොට මේක තමයි අපි
S2- මේක තමයි අපි ලියන්නේ පුතේ පොදු ප්‍රතික්‍රියාව විදිහට H2S මෙතනදී AQ මෙයා විඝටනය වුණාම 2H+ ධන S2- කියලා. දැන් පුතේ මෙතන බලන්න H2S ගෑසී පීඩනය අඩු කරන විට පීඩනය අඩු කරනකොට පීඩනය වැඩි කර ගන්න ඕන නිසා මොකද වෙන්නේ? මෙයා වායු පැත්තට ගමන් කරනවා. මේ සමතුලිතයේ වායු පැත්තට ගමන් කරන. එතකොට මෙයා අඩු වෙනවා. එතකොට මෙයා අඩු වෙනවනේ. H2S AQ අඩු වෙනවා. H2S AQ අඩු වෙනකොට පුතේ A කියන සමතුලිතය පවත්වා ගන්න මේ ප්‍රතික්‍රියාව මේ පැත්තට ගමන් කරනවා. එහෙනම් S2- සාන්ද්‍රණය අඩු වෙනවා. එතකොට එහෙනම් සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය වැඩි වේ කියන ප්‍රකාශය වැරදි. B ප්‍රකාශයට ගියොත් උෂ්ණත්වය වැඩි කරන විට සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය අඩු වේ. පුතේ උෂ්ණත්වය වැඩි කරනකොට මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරනකොට මොකද වෙන්නේ? වායු ඉවත් වෙනවනේ. නැවත උෂ්ණත්වය වැඩි කරන අපි දන්නවා වායු කියන්නේ ද්‍රවණය වෙලා තියෙන වායු ටික අයින් වෙනවා. ඒ කියන්නේ H2S ගෑස් බවට මේ ප්‍රතික්‍රියාව වෙනවා. ඒ කියන්නේ මෙයා යනවා මේ පැත්තට. පසු ප්‍රතික්‍රියාව සිදු වෙනවා නේද? අපි දන්නවා උෂ්ණත්වය වැඩි කරනකොට වායු ද්‍රවණය වෙලා තියෙන ප්‍රමාණය අඩුයි. එතකොට වායු විදිහට මෙයා අයින් වෙලා යනවා. එතකොට නැවතත් ප්‍රතික්‍රියාව පස්සට යන්නේ. එතකොට කලින් වගේමයි. එහෙනම් S2- අයන සාන්ද්‍රණය දැන් නැවත අඩු වෙන්න ඕනේ. එහෙනම් B ප්‍රකාශය නිවැරදි. එහෙනම් B නිවැරදි. ඊට පස්සේ කියන ද්‍රාවණයට සෝඩියම් සල්ෆයිඩ් ඝන එකතු කිරීම ද්‍රවණීය වූ H2S විඝටනය අඩු කරයි. දැන් මේ බලන්න පුතේ මොකද වෙන්නේ? දැන් මෙතනදී සල්ෆයිඩ් අයන එකතු කරනවා. සල්ෆයිඩ් අයන එකතු කරනකොට සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය වැඩි වෙන නිසා ලේ චැට්ලිය මූල ධර්මයට අනුකූලව සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය නැවත අඩු කර ගන්න ඕනේ. සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය අඩු කරන්න නම් ප්‍රතික්‍රියාව පසුපසට යන්න ඕනේ නේද? ඒකට සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය අඩු කර ගන්න නම් මොකද සල්ෆයිඩ් දැන් ද්‍රාවණයට එකතු වෙනවනේ. එකතු වෙන්න ලේ චැට්ලිය මූල ධර්මය අනුව සල්ෆයිඩ් අඩු කර ගන්න ඕනේ. අඩු කර ගන්න නම් ප්‍රතික්‍රියාව පසුපසට යන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ විඝටනය නැවත අඩු වෙනවා. විඝටනය වීම අඩුයි. මෙයා පස්සට යනවා කියන්නේ ප්‍රතික්‍රියාව පසුවට නැඹුරු වෙනවා කියන්නේ ඉස්සරහට තියෙන ප්‍රමාණය අඩුයි කියන එකනේ. ඒ කියන්නේ H2S වල විඝටනය අඩුයි කියන එක. එහෙනම් ඒ ප්‍රකාශයත් හරි. එහෙනම් C හරි. D ප්‍රකාශයට ගියොත් ද්‍රාවණයේ pH අගය වැඩි කිරීම සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය අඩු කරයි. ඉතින් pH අගය වැඩි කරනවා කියන්නේ H ධන අයන සාන්ද්‍රණය අඩු කරනවා කියන එක. H ධන අයන සාන්ද්‍රණය අඩු කරනවා. H ධන අයන සාන්ද්‍රණය අඩු කරොත් සමතුලිතය ඉස්සරහට ගමන් කරන්න ඕනේ. ලේ චැට්ලිය මූල ධර්මය අනුව ඉස්සරහට යන්න ඕනේ. ඉස්සරහට යනකොට සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය මොකද වෙන්නේ? එයා වැඩි වෙන්න ඕනේ. සල්ෆයිඩ් වැඩි වෙන්න ඕනේ. එහෙනම් සල්ෆයිඩ් අයන අඩු කරයි කියන එක වැරදි. එහෙනම් D ප්‍රකාශය වැරදි. එහෙනම් නිවැරදි වෙන්නේ B සහ C කියන ප්‍රකාශය අනුව පිළිතුර දෙක විය යුතුයි. දැන් පුතේ මේක ඇවිල්ලා ලේ චැට්ලිය මූල ධර්මය හා සම්බන්ධ ගැටලුවක්. වෙනත් කිසිම දෙයක් මේකේ අන්තර්ගත වෙන්නේ මේ ලෝහායන මේ කතන්දරේ දුන්නට මෙතන තියෙන පුතේ ලේ චැට්ලිය මූල ධර්මය හා සම්බන්ධ ගැටලුවක්. කාබනික රසායනය හා සම්බන්ධ ඉතාමත් සරල ගැටලුවක් තමයි 35 වෙනි දීලා තියෙන්නේ. නියුක්ලියෝෆිලික ආදේශය මොකක්ද කියලා අහනවා. උතේ මෙතන ගත්තොත් මෙතන අපි දන්නවා මේ බලන්න මේ කාබන් ද්විත්ව බන්ධනය හරහා තමයි මෙතන එන්නේ. එහෙනම් මේක ආකලන ප්‍රතික්‍රියාවක්. මේක වැරදි. නියුක්ලියෝෆිලික තමයි. නමුත් ආකලන එනම් වැරදි. ඊට පස්සේ මෙතන ගත්තොත් ඔන්න ආදේශයක් තියෙනවා. අපි දන්නවා ඇල්කොහොල් වල කාබන් ඔක්සිජන් බන්ධනය කියන්නේ මෙතන තියෙන මේ බන්ධනය කැඩෙන එක අපි දන්නවා නියුක්ලියෝෆිලික ආදේශයක්. එහෙනම් B ප්‍රකාශය මෙතන නිවැරදි. ඊට පස්සේ මෙතනත් නිවැරදි. මොකද CHCl මෙතන තියෙන්නේ මේ ඇල්කිල් හේලයිඩයක්. ඇල්කිල් හේලයිඩ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියාව අපි දන්නවා මේකත් නියුක්ලියෝෆිලික ආදේශයි. එතකොට මෙතන ගත්තොත් පුතේ මෙතන තියෙන්නේ මුක්ත කණ්ඩක ආදේශ ප්‍රතික්‍රියාවක්. ඒ නිසා මේක වැරදි. හරිද? එතකොට මේකෙදි උත්තරේ අපිට දෙවෙනි උත්තරේ කියලා තෝරන්න පුළුවන්. පුතේ මේවාට විනාඩියක්වත් ගත වෙන්නේ නැහැ. ඔයගලන්ට කාබනික රසායනයේ යාන්ත්‍රණ පිළිබඳව නිවැරදි අවබෝධය තියෙනවා නම් ඔයගලන්ට මේකට පහසුවෙන් උත්තරේ තෝරන්න පුළුවන්. එහෙනම් 35 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2. 36 පරිසර දූෂණය හා සම්බන්ධ ප්‍රශ්නයක්. වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යාම. කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යනකොට පුතේ මොකද වෙන්නේ? අපි දන්නවා එයාගේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යනකොට ගෝලීය උණුසුම් කරණයට ප්‍රධාන වශයෙන් මෙතන දායකත්වයක් ඇති වෙනවා. ගෝලීය උණුසුම් කරණය කෙරෙහි දායකත්වයක් ඇති වෙනවා. එතකොට ප්‍රකාශය නිවැරදිද කියලා අපෙන් අහනවා. එය මුහුදු ජලයේ ආම්ලිකතාවය ඉහළ යාමට දායක වේ. දැන් පුතේ කාබන් ඩයොක්සයිඩ් කොහොමද මුහුදු ජලයේ ආම්ලිකතාවය වැඩි කරනවා නම් වැඩි කරන්නේ කියන ගැටලුව ඔයගලන්ට එන්න පුළුවන්. එතනදී පුතේ විය හැකි දේ තමයි කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ යනකොට කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ යනකොට ජලයේ ද්‍රාවිත කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයත් ඉහළ යන්න පුළුවන්. ජලයේ කාබන් ඩයොක්සයිඩ් ද්‍රාවිත කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යනවා. එතකොට ජලයේ ද්‍රාවිත කාබන් ඩයොක්සයිඩ් මගින් ඔයගලන් දන්නවා කාබනික් අම්ලය නිර්මාණය වෙනවා. නේද? කාබනික් අම්ලය නිර්මාණය වෙනවා. එතකොට කාබනික් අම්ලය නිර්මාණය වීම හේතු කරගෙන මොකද වෙන්නේ? ජලයේ ආම්ලිකතාවය ඉහළ යන්න පුළුවන්. එතකොට ඒ කියන එක නිවැරදි. එතන වැරද්දක් නැහැ.
B ප්‍රකාශයට ගියොත් එය ජල පද්ධතිවල කඨිනත්වය අඩු කරයි. දැන් පුතේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යාම කඨිනත්වයට බලපෑමක් ඇති කරන්නේ කොහොමද? පුතේ දැන් පළවෙනි ප්‍රකාශයට අනුව මුහුදු ජලයේ ආම්ලිකතාවය ඉහළ යන්න පුළුවන්. ආම්ලිකතාවය ඉහළ ගියොත් ඒ ආශ්‍රිතව මැග්නීසියම් කාබනේට්, කැල්සියම් කාබනේට් වැනි ලවණ ජලයේ ද්‍රාව්‍යතාවය වැඩි වෙන්න පුළුවන් නේද? මේකට අම්ලයක් එකතු වුණොත් මේගොල්ලන්ට අම්ල එකතු වුණොත් පුතේ අපි දන්නවා මොකද වෙන්නේ? මේගොල්ලන් දිය වෙන්න පුළුවන්. එතකොට දිය වුණොත් ජලීය ද්‍රාවණ වලට මැග්නීසියම් ධන 2 අයන, කැල්සියම් ධන 2 අයන එකතු වෙන්න පුළුවන්. අපි දන්නවා කඨිනත්වයට හේතු වෙන්නේ මේ අයනනේ. එතකොට අයන වැඩිවීම කඨිනත්වය අඩු කරන්න නෙවෙයි කඨිනත්වය වැඩි කරන්න හේතු වෙන්න පුළුවන්. ඒ නිසා B ප්‍රකාශය වැරදි. ඒ සූර්යාගෙන් පැමිණෙන UV කිරණ ප්‍රබලව අවශෝෂණය කරයි. දැන් එතන වැරද්දක් තියෙනවා නේද? සූර්යාගෙන් පැමිණෙන UV කිරණ අවශෝෂණය කිරීමේ හැකියාව කාබන් ඩයොක්සයිඩ් වලට නැහැ. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ හරිතාගාර වායුවක් වුණාට සූර්යාගේ සිට පැමිණෙන UV කිරණ අවශෝෂණය කිරීමේ හැකියාව එයාට එහෙම එකක් නැහැ. ඒක තියෙන්නේ අපි දන්න ඕසෝන් වලට. ඕසෝන් වලට තමයි ඔය UV කිරණ අවශෝෂණයේ හැකියාව තියෙන නිසා C ප්‍රකාශය වැරදි. ඒ අම්ල වැසි වලට දායක නොවේ. ඔබට කාබන් ඩයොක්සයිඩ් කියන්නේ අම්ල වැසි කෙරෙහි දායකත්වයක් ඇති කරන වායුවක් නෙවෙයි. අම්ල වැසි කෙරෙහි දායකත්වය ඇති කරන ප්‍රධාන වශයෙන් සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන වායු දෙක ප්‍රමුඛ වෙලා මේ දෙකෙන් තමයි අම්ල වැසි ඇතිවීමට මූලික හේතුව ඇති වෙන්නේ. රයිට්. එහෙනම් A සහ D තමයි නිවැරදි ප්‍රකාශ වෙන්නේ. එහෙනම් පුතේ පිළිතුර 4 වෙනි එක විය යුතුයි. සරලව සිද්ධාන්ත මගින් ඕගොල්ලන්ට මේකට උත්තරේ ගන්න පුළුවන්. 37 පුතේ නැවතත් අකාබනික රසායනය හා සම්බන්ධ ගැටලුවක්. 3D ගොනුව ගැනයි අහන්නේ. මෙතන 3D ශ්‍රේණිය කිව්වනම් ටිකක් නිවැරදි. නමුත් 3D ගොනුව කමක් නැහැ. මොකද්ද හරි කියලා අපෙන් අහනවා. 3D ගොනුවේ මූලද්‍රව්‍ය අතරින් ඉහළම පළමු අයනීකරණ ශක්තිය සිංක් වලට ඇත. දැන් පුතේ පළමු අයනීකරණ ශක්තිය ගත්තාම පළවෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් වීමනේ. සිංක් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් පුතේ අපි දන්නවා 4s2යි 3D 10යි. නේද? 4s2යි 3D 10යි. ඒ කියන්නේ ස්ථායි වින්‍යාසයක් තියෙන. ස්ථායිම වින්‍යාසය තියෙන්නේ මෙයාට. ස්ථායිම වින්‍යාසය තියෙන්නේ මෙයාට නම් අපි දන්නවා එහෙනම් පළමු අයනීකරණ ශක්තිය මෙයාගේ වැඩි වෙන්න ඕනේ. එහෙනම් ඒ නිවැරදි. නේද? ප්‍රධාන කාණ්ඩයේ බොහෝ මූලද්‍රව්‍ය වල අයන මෙන් නොව 3D ගුණයේ ලෝහ අයන උච්ච වායු වින්‍යාසය ලබා ගන්නේ කලාතුරකිනි. මෙතන කියනවා පුතේ උච්ච වායු වින්‍යාසය ලබා ගන්නේ කලාතුරකිනි කියලා. හරිද? එතකොට දැන් ඔතන මොකද්ද කියන්නේ? දැන් උච්ච වායු වින්‍යාස කියන්නේ මොනවද පුතේ? උච්ච වායු වින්‍යාසය කියන්නේ NS2 NP6 කියන වින්‍යාසය. නේද? මේක තමයි වින්‍යාසය. එතකොට පුතේ එහෙනම් දැන් මේ 3D ගුණයේ කට්ටිය යනවා නම් මේ කියන වින්‍යාසයට යන්න පුළුවන්. එකම වින්‍යාසය වෙන්නේ මොකක්ද? අපි දන්නවා 3s2 3p6 වින්‍යාසය. 3s2 3p6 වින්‍යාසය. දැන් පුතේ මේ වින්‍යාසය මෙයාට කීයටවත් ගන්න බෑනේ. සිංක් වලට ගන්න බෑ. කොපර් වලට ගන්න බෑ. නිකල් වලට ගන්න බෑ. ඊට පස්සේ අපි දන්නවා කොබෝල්ට් වලට බෑ. යකඩ වලට බෑ. මැංගනීස් වලට බෑ. ඊට පස්සේ ක්‍රෝමියම් වලටත් ඔය කියන වින්‍යාසයට යන්න හරි අමාරුයි. නමුත් බැරිමත් නැහැ. ක්‍රෝමියම් වගේ කෙනෙක් නම් ওই වින්‍යාසයට යන්න පුළුවන්. මැංගනීස් වලට උනත් යන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මැංගනීස් වල පුතේ ධන 7 වින්‍යාසයට ගියොත් අපි ධන 7 කියන ඔක්සිකරණ තත්වයට ගියොත් මැංගනීස් වල ධන 7 ඔක්සිකරණ අවස්ථාවේදී ආ ඉලෙක්ට්‍රෝන 7ක් පිට කරලානේ තියෙන්නේ. එතකොට යාගේ 4s2යි 3D 5යි කියන මේ සම්පූර්ණයෙන් ඉලෙක්ට්‍රෝන ටික අයින් කරනවා. අයින් කරොත් තමයි යාට පුළුවන් වෙන්නේ මේ වින්‍යාසයට එන්න නේද? එහෙම වුණොත් ඔන්න උච්ච වායු වින්‍යාසයකට යාට එන්න පුළුවන්. එතකොට මැංගනීස් ධන 7යි. හරිද? එතකොට අනිත් ඒවාට බෑ. එතකොට ක්‍රෝමියම් වල ගත්තත් ධන 6 තමයි මේ කියන වින්‍යාසය පෙන්වන්නේ නේද? එතකොට ඊට අමතරව ගත්තොත් එහෙම අපි දැන් ක්‍රෝමියම් ඊට පස්සේ වැනේඩියම්, ස්කැන්ඩියම්, ටයිටේනියම් මේ වගේ කට්ටිය ගත්තොත් එහෙම දැන් මේ ස්කැන්ඩියම් නම් ඔන්න උච්ච වායු වින්‍යාසයට ළඟා වෙන්න පුළුවන්. ටයිටේනියම් වලටත් පුළුවන්. එතකොට අනිත් අය දිහා බැලුවහම දැන් සුලභව මේක හම්බෙන්නේ නැහැ නේද? ඒක කලාතුරකින් කෙනෙක් මේකට ළඟා වෙන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා අපිට B ප්‍රකාශයත් හරි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ C වලට ගියොත් 3D ගුණයේ මූලද්‍රව්‍ය වල විද්‍යුත් ඍණතාවයන් අනුරූප S ගුණයේ මූලද්‍රව්‍ය වල විද්‍යුත් ඍණතාවයන්ට වඩා වැඩි නමුත් ඒවායේ පරමාණුකරයන් අනුරූප S ගුණයේ මූලද්‍රව්‍ය වල පරමාණුකරයන්ට වඩා අඩුවේ. ඒක හරිනේ පුතේ අපි දන්නවනේ විද්‍යුත් ඍණතාවයේ වැඩි වෙනවා පරමාණුකරය අඩු වෙනවා. ඒක හරි ඒකයි බලන්න දෙයක් නැහැ නේද? එහෙනම් C ප්‍රකාශය හරි. D වලට යන් අවර්ණ සංයෝග සාධන 3D ගුණයේ මූලද්‍රව්‍ය වන්නේ ටයිටේනියම් සහ සිංක්ය. ටයිටේනියම් උත් හදනවා, සිංක් උත් හදනවා. තව ස්කැන්ඩියම් වලට එහෙම හදන්නත් පුළුවන්. ස්කැන්ඩියම් වලට හදන්න පුළුවන් නේද? එතකොට කොපර් ධන කියන අවස්ථාවේදීත් අවර්ණ සංයෝග හදන්න හැකියාවක් තියෙනවා. එහෙනම්
D ප්‍රකාශය වැරදි. D ප්‍රකාශය වැරදි. එහෙනම් A B C කියන ප්‍රකාශ තුනම හරි. අපිට උත්තරේ පස්වෙනි පිළිතුර විදිහට තෝරන්න පුළුවන්. එහෙනම් පුතේ 37ට උත්තරේ 5 කියලා අපිට ගන්න පුළුවන්. 38 පුතේ රවුල් නියමය සම්බන්ධයෙන් දීලා තිබ්බට ඇත්තටම මෙතන රවුල් නියමයම නෙවෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ ඇත්තටම ගත්තොත් පුතේ මෙතන තියෙන්නේ මේ ලේ චැට්ලිය සම්බන්ධයෙන් පොඩි සිද්ධියක්. නමුත් රවුල්ගෙන් තමයි ඒක ගොඩනගලා තියෙන්නේ රවුල් නියමය. එතකොට පුතේ අපි දන්නවා දැන් මේකේ ගත්තොත් මම මෙහෙම රූපයක් අඳින්නම්. ඉස්සෙල්ලාම පොඩි රූපයක් ඇඳලා මේක පටන් ගන්නවා. දැන් පුතේ මෙවැනි සිද්ධියක් නේ උතන තියෙන්නේ නේද? A සහ B ද්‍රව දෙකක් තියෙනවා. A ද්‍රවය තියෙනවා. උතන B ද්‍රවය තියෙනවා. දැන් පුතේ මේ දෙක මේ විදිහට සමතුලිතතාවයකට ලැබෙනවා. මෙතන A gas නේද? මෙතන B gas මේ විදිහට සමතුලිතතාවයකට ලැබෙනවා. දැන් පුතේ අපි දන්නවා මෙතන යම්කිසි පීඩනයක් ඇති වෙනවා. මෙතන යම්කිසි පීඩනයක් තියෙනවා. නේද? ওই පීඩනය සමාන වෙනවා A ගේ ආංශික පීඩනය දන B ගේ ආංශික පීඩනයට. දැන් මේ විදිහට පරිමාව වැඩි කරාම නැවතත් ওই සමතුලිතතාවයට ලැබෙනවා කියලා කියනවා. නැවතත් ওই විදිහටම සමතුලිතතාවයට ලැබෙනවා. නේද? මේ විදිහට අපිට දීලා තියෙනවා. එතකොට මෙතන A gas මෙතන B gas විදිහට සමතුලිතතාවයට එළඹෙනවා. එතන මෙතන පීඩනයක් ඇති වෙනවා. එතකොට P dash කියමු අපි ඒක. එතකොට මෙතන PA dash සහ PB dash කියලා අපි ගමු. right. මොකද පීඩන වෙනස් වෙනවානේ. දැන් පුතේ මොකද වෙන්නේ? ඔයගොල්ලන් දන්නවා පරිමාව වැඩි කරාම පීඩනය අඩු වෙනවනේ. පරිමාව වැඩි කරාම පීඩනය අඩු වෙනවා. ඕක තමයි සරල සංසිද්ධිය. දැන් මෙතන පරිමාව වැඩි කරපු ගමන් පීඩනය අඩු වෙනවා. නේද? පරිමාව වැඩි කරද්දී පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වුනහම මොකද වෙන්නේ? මෙතන පීඩනය වැඩි කරගන්න. අඩු වෙච්ච පීඩනය වැඩි කරගන්න මෙයාගෙන් යම් කොටසක් මේ පැත්තට ගමන් කරනවා. මෙයාගෙන් යම් කොටසක් මෙහෙට යනවා. නේද? එහෙනම් A සහ B කියන දෙන්නම මොකද වෙන්නේ? සමතුලිතතාවයේ වාෂ්ප කලාපයේ පැත්තට ඇති කරගන්නවා. ඒ පැත්තට නැඹුරු වෙනවා. එහෙනම් A සහ B යම් ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම වාෂ්ප කලාපයට ගමන් කළ යුතුයමයි. නේද? එහෙනම් අපි ගත්තොත් එහෙම අපිට දීලා තියෙන ප්‍රකාශ හතරෙම A සහ B යම් ප්‍රමාණයක් වාෂ්ප කලාපයට යනවා කියලා කියනවා. දැන් පුතේ වාෂ්ප කලාපයට A හා B ගියා නම් මේ පැත්තට යනවා නම් මෙතන සංයුතිය වෙනස් වෙන්න ඕන කියලා ඕනම කෙනෙක්ට තේරෙන්න එපයි. ඉතින් A ගේ යම් කොටසක් මේ පැත්තට යනවා, B ගෙන් යම් කොටසක් මෙහෙට යනවා. එතකොට මෙතන කලින් තිබ්බ ගාන දැන් මෙතන නැහැ. ඒ කියන්නේ කලින් මෙතන තිබ්බ මවුල ගණන් මෙතන තියෙන්න විදිහක් නැහැ. එහෙනම් අනිවාර්යෙන් මේ පැත්තේ සංයුතිය වෙනස් විය යුතුමයි. ඉතින් මෙතන ඉඳලා මෙතෙන්ට ගියපහම මෙතන තිබ්බ සංයුතිය නෙවෙයිනේ මෙතන තියෙන්නේ. එහෙනම් මෙතන සංයුතියත් අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුමයි. එහෙනම් ද්‍රව කලාපයේ වාෂ්ප කලාපයේ කියන දෙකේම සංයුති වෙනස් විය යුතුයි. එහෙම උත්තරයක් දීලා තියෙන්නේ C සහ D වල විතරයි. එහෙනම් පුතේ උත්තරේ 3 කියලා අපිට තෝරන්න පුළුවන්. දැන් ඕගලන්ට තේරෙන්නේ මෙතන ඇති රවුල් නියමයක් නැහැ. මෙතන තියෙන්නේ ලේ චැට්ලිය මූලධර්මයේ. ලේ චැට්ලිය මූලධර්මයේ දන්නවා නම් ඕගලන්ට මේකට උත්තරේ ලියන්න පුළුවන්. ඉතින් මේක නිකන් දැක්ක ගමන් පේන්නේ රවුල් නියමයේ ගැටලුවක් වගේ. නමුත් එහෙම එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. බොහොම සරල KPKC සිද්ධාන්ත තමයි මෙතන තියෙන්නේ. එහෙනම් 38ට උත්තරේ 3 වෙනි පිළිතුර. 39 වෙනි ප්‍රශ්නයට යමු පුතේ. දුබල අම්ලයක ජලීය ද්‍රාවණයක් සම්බන්ධයෙන් මොකද්ද නිවැරදි කියලා අපෙන් අහනවා. දුබල අම්ලයක ජලීය ද්‍රාවණයක්. එතකොට දුබල අම්ලයේ සාන්ද්‍රණය අඩු වන විට ද්‍රාවණයේ සන්නායකතාවය වැඩි වේ. දැන් මේකම කලිනුත් කියලා තියෙනවා. මේ කතාව කලින් කියලා තියෙනවා පුතේ. මොකක්ද? අපි කතා කරා කලින් ප්‍රශ්නයක් ඔයගලන්ට බලන්න පුළුවන් KCl සහ දුබල අම්ලයක ප්‍රශ්නය නේද? සන්නායකතාව ප්‍රශ්නේද? ඒකම තමයි මෙතන අහලා තියෙන්නේ. දැන් පුතේ දුබල අම්ලයේ සාන්ද්‍රණය අඩු වෙනවා නම් සන්නායකතාවය වැඩි වෙන්න බෑනේ. සරලම සිද්ධිය සාන්ද්‍රණය වැඩි වුණොත් තමයි සන්නායකතාවය වැඩි වෙන්නේ. එහෙනම් ඒ කියන ප්‍රකාශය වැරදි. සිම්පල් A වැරදි. බොහොම පහසුවෙන් සිම්පල් A වැරදි කියලා තෝරන්න පුළුවන්. උෂ්ණත්වයේ වැඩි වෙන විට ද්‍රාවණයේ සන්නායකතාව වැඩි. ඕක මම කලිනුත් කිව්වා. ඒක හරි පුතේ. B හරි. ද්‍රාවණයට වැඩිපුර ජලය එකතු කිරීමේදී ද්‍රාවණයේ සන්නායකතාවය අඩු වන නමුත් දුබල අම්ලයේ විඝටනය වූ භාගය වැඩි වේ. දැන් පුතේ මොකද්ද උතන වෙන්නේ? ඔන්න ඕක චුට්ටක් අපි බලමු. ටක් ගාලා පැහැදිලි කරගන්න. මොකද්ද මේ කියන්නේ කියලා. HA ධන ජලය දැන් මේක විඝටනය වුණොත් මම භෞතික අවස්ථා ලියන්නේ නැහැ මෙතනදී. මෙතන අපි දන්නවා H3O+ සහ මෙතන හැදෙනවා A- නේද? ඒතකොට ජලය එකතු කරද්දී මොකද වෙන්නේ? සාන්ද්‍රණ අඩු වෙනවා කියලා දන්නවනේ. තනුකරණයේදී සාන්ද්‍රණ අඩු වෙනවා. සාන්ද්‍රණ අඩු වෙනවා නම් සන්නායකතාව අඩු වෙන්න ඕනේ. එහෙනම් මේක නම් හරි. දැන් මෙතනින් එහාට තියෙන ප්‍රකාශය තමයි බලන්න. විඝටනය වූ භාගය වැඩි වේ. දැන් මෙතන ගත්තොත් අපි දන්නවා මේක ලියන්න පුළුවන් Ka සමානයි මෙතන H3O+ නේද? අපි දන්නවා H3O+ සාන්ද්‍රණය වරක් A- නේද?
බෙදීම HA. ඔහොමනේ අපි ඔක ලියන්නේ නේද? HA කියලා ලියනවා. දැන් පුතේ මෙතන විඝටනය වූ භාගය නේද? අපි විඝටන ප්‍රමාණය ලියන්නේ කොහොමද? මෙතන සීරින ඇල්ෆා කියලා ගත්තොත් මෙතන ඇල්ෆා මෙතන ඇල්ෆා. එහෙනම් අපිට ලියන්න පුළුවන් KA සමානයි මෙතන ගත්තොත් එහෙම පුතේ ඔයගලන්ට ලියන්න පුළුවන් ඇල්ෆා වර්ගය බෙදීම සීරින ඇල්ෆා. අපි හිතමු KA ඉතා කුඩයි කියලා. එහෙනම් ඔයගලන්ට ලියන්න පුළුවන් ඇල්ෆා වර්ගය සමානයි KA වරක් C නේද? ওই විදිහට ලියන්න පුළුවන්. එතකොට එහෙනම් පුතේ මෙතන ඇල්ෆා කියන කෙනා ගත්තොත් ඇල්ෆා සමානයි KA වරක් C ගේ වර්ගමූලය කියලා ගන්න පුළුවන් නේද? දැන් KA කියන්නේ නියතයක්නේ නියත උෂ්ණත්වයේදී. එතකොට මෙයා නියතයක්ව තියාගන්න නම් මොකද වෙන්න ඕනේ? මෙයා අඩු වෙනකොට මෙයා වැඩි වෙන්න ඕනේ. ඕක බොහොම සරල සිද්ධියක්නේ. නැත්නම් තව ටිකක් මම මේක පැහැදිලි කරොත් මම මේකේ නියත කෙනා මේ පැත්තට ගේන්නම්. KA සමානයි ඇල්ෆා බෙදීම ඇල්ෆා වර්ගය බෙදීම C කියලා අපිට එන්නේ නේද? එතකොට මෙයා නියතව තියාගන්න නම් පුතේ සාන්ද්‍රණය අඩු වෙනකොට විඝටන ප්‍රමාණය වැඩි වෙන්න එපේ. විඝටනයේ කොටස වැඩි වෙන්න ඕනේ. එතකොට එහෙම වුණොත් නේ KA නියත වෙන්නේ නේද? මෙයා අඩු වුණොත් මෙයා වැඩි වෙනවා, මෙයා වැඩි වුණොත් මෙයා අඩු වෙනවා. එහෙනම් ඔයගලන්ට පේන්න ඕනේ සරලව පුතේ. දැන් සාන්ද්‍රණය අඩු වෙනවා කියලා අපි කිව්වනේ. තනුක කරනකොට සාන්ද්‍රණය අඩු වෙනවා. සාන්ද්‍රණය අඩු වෙනවා නම් ඇල්ෆා වැඩි විය යුතුයි. ඇල්ෆා කියන්නේ විඝටනයේ වූ ප්‍රමාණයනේ. ඒතර විඝටන ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ විඝටනයේ වූ භාගය වැඩි විය යුතුයි. එහෙනම් C කියන එක නිවැරදි කියලා අපිට ගන්න පුළුවන්. C කියන ප්‍රකාශය නිවැරදි නේද? ඊට පස්සේ D කියන එකට ගියොත් දුබල අම්ල ද්‍රාවණයේ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රවණය කළ විට සන්නායකතාව අඩු වේ. එහෙම වෙන්නේ නැහැ නේ පුතේ නේද? දුබල අම්ල ද්‍රාවණයක හොඳ ලවණයක් නේද? ප්‍රබල ලවණයක් දිය කරොත් පූර්ණ ලවණයක් දිය කරොත් එහෙම සන්නායකතාව වැඩි වෙන්න ඕනේ. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. එහෙනම් පුතේ නිවැරදි ප්‍රකාශ වෙන්නේ B සහ C පිළිතුර දෙක කියලා අපිට තෝරන්න පුළුවන්. සමාවයවිකතාවයේ පිළිබඳ ප්‍රශ්නයක් පුතේ තියෙන්නේ. අපිට කියනවා ඒ ජ්‍යාමිතික සමාවයවිකතාවයේ පෙන්වයිලු. ජ්‍යාමිතික සමාවයවිකතාවය. පුතේ ජ්‍යාමිතික සමාවයවිකතාවයේ පෙන්වන්න නම් ද්විත්ව බන්ධන තියෙන්න ඕනේ. තියෙනවනේ. ඔන්න ද්විත්ව බන්ධන තියෙනවා. ද්විත්ව බන්ධනයට සම්බන්ධිත කාබන් වලට අසමාන කාණ්ඩ සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. මේ බලන්න පුතේ මෙතන H එකක් තියෙනවා CH3 එකක් හරි නේද? අසමාන කාණ්ඩ සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් ඒ ප්‍රකාශය නිවැරදි. ඒ ප්‍රකාශ සමාවයවිකතාවයේ නොපෙන්වයි. පුතේ ප්‍රකාශ සමාවයවිකතාවයේ පෙන්වන්න නම් කෛරල් කාබන් තියෙන්න ඕනේ. දැන් මේ පැත්තේ ගත්තාම නම් කෛරල් නැහැ. හැබැයි මෙන්න මෙයා කෛරල් නේද? මෙයා කෛරල් එකක් නේ. මොකද මෙතන CH2H OH CH3 අසමාන කාණ්ඩ හතරක් තියෙන. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. ඒ පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් හෙවත් PCC සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන ඵලය ප්‍රකාශ සමාවයවිකතාවයේ පෙන්වයි. දැන් පුතේ PCC දැම්මොත් මොකද වෙන්නේ? මෙයාට PCC දැම්මොත් මෙතන විතරයි ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ. එතකොට එතන විතරක් මං අදින්න. එතනදී හැදෙනවා CH2CO CH3 මෙයා හැදෙනවා නේද? එතකොට මෙතනදී හැදෙන කෙනා මෙහෙම වුණාම මෙතන තියෙන කෛරල් කාබන් එක නැති වෙලා යනවා. එහෙනම් එයාට ප්‍රකාශ සමාවයවිකතාවයේ පෙන්වන්න බෑ. එහෙනම් C වැරදි. ඊට පස්සේ PCC සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන ඵලයේ ජ්‍යාමිතික සමාවයවිකතාවයේ නොපෙන්වයි. ඔයගලන්ට පේන්න ඕනේ පුතේ මේ හැදෙන කොටසයි මේ හැදෙන ඵලයයි මෙයයි දෙන්නම සමානයි. එතකොට ද්විත්ව බන්ධනයට සම්බන්ධිත කාබන් වලට සමාන කාණ්ඩ සම්බන්ධ වුණාම එයා ජ්‍යාමිතික වෙන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රකාශය නිවැරදි. එතකොට A සහ D නිවැරදි. එහෙනම් පිළිතුර 4 කියලා අපිට තෝරන්න පුළුවන්. 41 2020 ප්‍රශ්න පත්‍රෙත් අහපු කොටසක්. මේක ඇත්තටම ඉතාමත් පහසුයි. හැලොජන් අතරින් I2 ඝනයක් බ්‍රෝමීන් ද්‍රවයක්. එක නිවැරදි. එක නිවැරදි නම් පිළිතුරු 3ක් තියෙනවා. අණුක පෘෂ්ඨික වර්ගඵලයේ වැඩිවීමත් සමග ලන්ඩන් බල වඩා ප්‍රබල වේ. හරි. එහෙම වෙන නිසා තමයි Br2 ද්‍රවයක් වෙන්නේ, I2 ඝනයක් වෙන්නේ, වගේම ක්ලෝරින් වායුවක් වෙන්නේ, ෆ්ලෝරින් වායුවක් වෙන්නේ. එහෙනම් පුතේ දෙකෙන් එක පැහැදිලි කරනවා උත්තරේ 1. දැන් මේ ප්‍රශ්නය මේ විදිහටම ඔයගලන්ට බලන්න පුළුවන් අහලා තියෙනවා. මේට සමරූපීව 2020 ප්‍රශ්න පත්‍රයේ ABCD ආකාරයේ ප්‍රශ්නයක මට මතක විදිහට එහෙම අහලා තියෙනවා. රයිට්. ඔයගලන්ට බලන්න පුළුවන්. ඒකෙත් අපි සාකච්ඡාව කරලා තියෙන තුනෙන් බලන්න පුළුවන්. එහෙනම් 41ට උත්තරේ 1 ආය තෝරන්න දෙයක් නෑ. බොහොම සරල સિદ્ધාන්ත ප්‍රශ්නයක්. 42 වෙනි ප්‍රශ්නය දෙන ලද පීඩනයකදී උෂ්ණත්වයේ වැඩිවීමත් සමග N2 සහ H2 ප්‍රතික්‍රියා කර ඇමෝනියා සෑදෙන ප්‍රතික්‍රියාවේ ස්වයන් සිද්ධතාවයේ පහළ බසිරු. නිකමට ලියලා බලන්න පුතේ ප්‍රතික්‍රියාව. ඔක්කොම වායු නේද? නිකන් ඔයගොල්ලන්ට ලියලා බලන්න පුළුවන් ප්‍රතික්‍රියාවක් මෙන්න මේ විදිහට. අපි ගත්තොත් දෙකක් ඇමෝනියා නේද? මේ විදිහට ලියන්න පුළුවන් ප්‍රතික්‍රියාව. පුතේ ඔයගොල්ලන්ට පේන්න ඕනේ ප්‍රතික්‍රියාව ඉස්සරහට යන්න මොකද වෙන්නේ? ඔයගොල්ලන්ට පේන්න ඕනේ
මේ ඇමෝනියා හැදෙනවනේ. ඇමෝනියා හැදෙනකොට දැන් මේ පැත්තේ වායු අණු 4ක් තියෙනවා. මේ පැත්තේ වායු අණු තියෙන්නේ 2යි. ඒතර අණුගාන අඩු වෙනවා කියන්නේ ඩෙල්ටා S වලගේ පල්ලෙහා වෙන්න ඕනේ. ඩෙල්ටා S වගේ පල්ලෙහා වැටෙන්න ඕනේ නේද? එතකොට මෙතන ඩෙල්ටා S වලට වඩා මෙතන ඩෙල්ටා S වැඩි. එහෙනම් ඩෙල්ටා S වල අගය ඍණ විය යුතුයි කියලා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ. ඩෙල්ටා S ඍණයි. නේද? එහෙනම් මේක හරි. නේද? දෙවෙනි ප්‍රකාශය හරි. ඩෙල්ටා S ඍණයි. එතකොට දැන් ස්වයන් සිද්ධතාවය කොහොමද පහළ බහින්නේ කියලා බලමු. දැන් ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S ඍණ T ඩෙල්ටා S. උෂ්ණත්වය වැඩි වීමත් සමග ඔන්න උෂ්ණත්වය වැඩි කරනවා පුතේ. මෙයා වැඩි කරනවා. හරිද? ඩෙල්ටා H නියතයි. ඩෙල්ටා H නියතයි. දෙන ලද පීඩනයකදී ඩෙල්ටා H නියතයි. ඩෙල්ටා S වලට මොකද වෙන්නේ? ඩෙල්ටා S පල්ලෙහා යනවා. ඩෙල්ටා S පල්ලෙහා යනවා. උෂ්ණත්වය වැඩි වෙනවා. ඩෙල්ටා S ඍණ වෙනවා. ඩෙල්ටා S එන්න ඍණ වෙනවා. ඩෙල්ටා S ඍණ වෙනකොට මෙයා ඍණ නම් ඍණයි ධනයි නේද? ධනයි. එතකොට ධනතාවය එන්න වැඩි වෙනවා. ධනතාවය වැඩි වෙනවා කියන්නේ පුතේ ඩෙල්ටා G වල ධන අගය ක්‍රමානුකූලව ඉහළ යනවා. ඉහළ යන්න ස්වයන් සිද්ධතාවය පහළ බහිනවා. එහෙනම් මේකත් හරි. දැන් ඩෙල්ටා S ඍණ උන නිසානේ එහෙම උනේ නේද? එහෙනම් දෙකෙන් එක පැහැදිලි කරනවා පිළිතුර. පළවෙනි පිළිතුර. ඊටමත් ලීසියෙන් ඔයගොල්ලන්ට උත්තරේ තෝරන්න පුළුවන් සිද්ධාන්ත මතකයි නම්. 43 වෙනි ප්‍රශ්නේ පුතේ මෙවරත් ඔයගොල්ලන්ට මතකයි නම් මෙවර කියන්නේ 2020ත් ඔයගොල්ලන්ට මතකයි නම් මේක අහලා තිබ්බා. 2020 ප්‍රශ්න පත්‍රයේත් මේක යම් ප්‍රමාණයකට අහලා තිබ්බා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. සගන්ධ තෙල් ශාකමය ද්‍රව්‍ය වලින් සාමාන්‍යයෙන් නිස්සාරණය කරන්නේ හුමාල ආසවණේනි. ඔව්නේ. හුමාල ආසවණෙන් තමයි නිස්සාරණය කරන්නේ. ඒක හරි. සගන්ධ තෙල් වලට ජලයේ ඉහළ ද්‍රාවිතාවයක් ඇත. මොන බොරුද නේද? සගන්ධ තෙල් කොහෙද වතුරේ හොඳට දිය වෙන්නේ? ඒක වැරදි නේද? දැන් කුරුඳු තෙල් වතුරේ දිය වෙන්නේ නැහැ නේද? පැංගිරි තෙල් වතුරේ දිය වෙන්නේ. ඒක ඉතා හොඳ ඉහළ ද්‍රාවිතාවයක් නෑ නේ පුතේ. ඒ නිසා ඒ ප්‍රකාශය වැරදි. එතකොට එහෙනම් එක හරි දෙක වැරදි. උත්තරේ තුන්වෙනි උත්තරේ කියලා අපිට තෝරන්න පුළුවන්. හරි ලේසි නේද පුතේ? මේවා ඇත්තටම විනාඩි දෙකක් නෑ යන්නේ. තප්පර දෙකෙන් මේවට උත්තර තෝරන්න පුළුවන්. එතකොට 44 වෙනි ප්‍රශ්නේ පුතේ තාප රසායනය සම්බන්ධ නැවතත් ප්‍රශ්නයක්. අපිට කියන ස්වයන් සිද්ධ ප්‍රතික්‍රියාවක් සඳහා තත්වයන් කුමක් වුවත් සෑම විටම ඍණ ගිබ් ශක්ති වෙනසක් ඇත. ස්වයන් සිද්ධ ප්‍රතික්‍රියාවක් සඳහා ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ නම් ඩෙල්ටා G ඍණ විය යුතුයි. ඩෙල්ටා G ඍණ විය යුතුයි. ඒකේ ගැටලුවක් නැත. ඒක ප්‍රශ්නයක් නැහැ පුතේ. ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ වෙන ඩෙල්ටා G ඍණ වුණොත් නේ. එතකොට ඍණ ගිබ් ශක්ති වෙනසක් ඇත. දැන් උතන ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ කියන වාක්‍යය. තත්වයන් කුමක් වූවත් තත්වයන් කියන්නේ මොනවද පුතේ? උෂ්ණත්වය, පීඩනය ඕනේ තත්වයන් නේද? රයිට්. දැන් බලමු ඕකෙදි මොකද වෙන්නේ? ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. පුතාලට මතකයි නම් පුතාලා ඉගෙනගෙන තියෙන්න ඕනේ වගුවක්. මොකද්ද මේ ඩෙල්ටා G, ඩෙල්ටා H සහ ඩෙල්ටා S අනුව විචලනය වෙන විදිය නේද? එතකොට ඩෙල්ටා G ඍණ වීමේදී අපි හිතමු මෙයාට යම් මගයක් තියෙනවා කියලා ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. දැන් S ඩෙල්ටා S ඩෙල්ටා H දෙකම නියතයි. හරිද? දැන් නියතයි කියලා හිතන්නකෝ. එතකොට මේ උෂ්ණත්වය වැඩි කරොත් මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරොත් මොකද වෙන්නේ? මෙන්න මේ අගය වෙනස් වෙනවා. උෂ්ණත්වය අඩු කිරීමේදී මොකද වෙන්නේ? මෙන්න මේ අගය වෙනස් වෙනවා. මේ ගුණිතය වෙනස් වෙනවා. එහෙම වුණොත් මෙයාට බලපෑමක් ඇති වෙනවා නේද? එතකොට දැන් මේක ඍණ වෙන විදිහට ගියොත් නම් ප්‍රශ්නයක් නෑ. උෂ්ණත්වය වැඩි කරගෙන මේක ඍණ වෙන උෂ්ණත්වය වෙනස් කරමින් මේක ඍණ වෙන විදිහට ගියොත් නම් ඔන්න ස්වයන් සිද්ධ වෙනකොට ඩෙල්ටා G ඍණයි. හැබැයි උෂ්ණත්වය මෙයා ධන වෙන විදිහට ගියොත් මෙයා මොකද වෙන්නේ? ස්වයන් සිද්ධ නැති වෙනවා පුතේ. එහෙනම් පළවෙනි ප්‍රකාශය වැරදි කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රතික්‍රියාවක් සිදුවන දිශාව පුරෝකථනය කිරීම සඳහා ගිබ් ශක්ති වෙනස. දැන් දිශාව කියන්නේ පුතේ ඕක කොහේ දිශාවටද? ඉදිරි ප්‍රතික්‍රියාවද පසු ප්‍රතික්‍රියාවද මොකක්ද කියන එක. දැන් ඔය මොකක්ද කියන්නේ? දැන් ස්වයන් සිද්ධ පැත්තටද යන්නේ ස්වයන් සිද්ධ නැති පැත්තටද යන්නේ කියන සරලන්න එහෙම අදහසක් ගත්තොත් ඔතන කියනවා නියත උෂ්ණත්ව හා නියත පීඩනවලදී නේද? නියත උෂ්ණත්ව හා නියත පීඩනවලදී විතරයි කියලා එක මනින්න පුළුවන්. ඇත්තටම පුතේ ඒක නිවැරදි. මොකද උෂ්ණත්ව හා පීඩන නියත වෙනකොට විතරයි අපිට ඩෙල්ටා H සහ ඩෙල්ටා S හරියට මැනගන්න පුළුවන්. ඌව වෙනස් කර කර මේව මනින්න බෑ පුතේ. එතකොට එහෙනම් ඒ කියන කතන්දරේ හරි. ඒ ප්‍රකාශය නිවැරදි. එතකොට එක වැරදි දෙක හරි. එහෙනම් පිළිතුර 4 කියලා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ. 45ට යන් කාබනික රසායනය සම්බන්ධ ප්‍රශ්නයක්. එක බියුටනෝල් CH3 CH2
CH2 CH2 OH ඔන්න පුතේ එක බියුටනෝල්. මෙයාගේ ද්‍රාව්‍යතාවය මෙතනෝල් හි ද්‍රාව්‍යතාවයට වඩා අඩුය. මෙන්න පුතේ මෙතනෝල් CH3OH. හරිද? දෙන්නම වතුරේ දිය වෙනවා. දිය වුණාට මෙයාගේ ද්‍රාව්‍යතාවය වැඩි. හේතුව මොකද්ද පුතේ? R කාණ්ඩය කුඩයි නේද? නිර්ද්‍රවීය කාණ්ඩය මෙතන කුඩයි. මෙතන නිර්ද්‍රවීය කාණ්ඩය විශාලයි. එහෙනම් මොකද වෙන්නේ? නිර්ද්‍රවීය කාණ්ඩය විශාල නිසා මෙයාගේ ද්‍රාව්‍යතාවය අඩු වෙනවා. ඔන්න එක හරි. ද්‍රවීය OH කාණ්ඩයට සාපේක්ෂව නිර්ද්‍රවීය ඇල්කිල් කාණ්ඩයේ විශාලත්වයේ වැඩිවීමත් සමග මධ්‍යසාරවල ජලයේ ද්‍රාව්‍යතාවය අඩු වේ. ඒක හරි. එතකොට එහෙම වුණ නිසා නේද මෙයාගේ ද්‍රාව්‍යතාවය අඩු වුනේ නේද? එහෙනම් පුතේ 45ට උත්තරේ එක කියලා තෝරන්න පුළුවන්. 46 වෙනි ප්‍රශ්නය ඇල්කීනයක ප්‍රතික්‍රියා සම්බන්ධ ප්‍රශ්නයක්. මේ සම්බන්ධ මේ වගේම ප්‍රශ්නයක් 2020 තිබ්බා කියලා ඔයගලන්ට මතක ඇති. මේ ප්‍රතික්‍රියාව නියුක්ලියෝෆිලික ආකලනලු. ආකලන නම් තමයි නියුක්ලියෝෆිලික නෙවෙයිනේ ඉලෙක්ට්‍රෝෆිලිකයි. එහෙනම් පළවෙනි ප්‍රකාශය වැරදි පුතේ. ද්විතීක කාබෝකැටයනයක් ප්‍රතික්‍රියා අතරමැදියක් ලෙස පහත දැක්වෙන පරිදි ප්‍රතික්‍රියාවේදී සෑදේලු. හරිද? එතකොට ලෙස පහත දැක්වෙන ප්‍රතික්‍රියාවේදී සෑදේලු. මේ ප්‍රතික්‍රියාවේදී ද්විතීක කාබෝකැටයන එකක් හැදෙනවාලු. එතකොට පුතේ ඒක නම් හරි නේද? මොකද දැන් අපි දන්නා මේ බ්‍රෝමීන් එක සම්බන්ධ වෙන තැනනේ කාබෝකැටයන් එකේ ධනාරෝපණය තියෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ කියන ද්විතීක කාබෝකැටයන් එක මෙතනදී හැදෙනවා. ඒක හරි පුතාලා නේද? ඒක හරි. එහෙනම් එක වැරදි දෙක හරි උත්තරේ 4. පුතේ මේවා නම් බොහොම සරල සිද්ධාන්ත ප්‍රතික්‍රියා යාන්ත්‍රණ සම්බන්ධ සිද්ධාන්ත. ඔයගලන්ට අවශ්‍ය නම් මම ප්‍රතික්‍රියා යාන්ත්‍රණ ඉදිරිපත් කරලා තියෙනවා වෙනම පාඩම් මාලාවකින්. ඔයගලන්ට ඒව බලන්නත් පුළුවන්. 47 වෙනි ප්‍රශ්නය පුතේ කර්මාන්ත රසායනය හා සම්බන්ධ ප්‍රශ්නයක්. කාර්මික ක්‍රියාවලි කීපයකම කෝක් භාවිතා වේ. ඒක හරි පුතේ. යකඩ නිස්සාරණය, ටයිටේනියම් ඩයොක්සයිඩ් නිෂ්පාදනය මෙන්න මේ කියන ක්‍රියාවලි වලදී කෝක් අපි පාවිච්චි කරනවා. එහෙනම් ඒක නිවැරදි. කාර්මිකව කෝක් භාවිතා වන්නේ ඉන්ධනයක් ලෙස පමණි. නෑ පුතේ. යකඩ නිස්සාරණයේදී නම් අපි ඉන්ධනයක් ලෙස මේක පාවිච්චි කරන එක හරි. රමෝත් මේ දෙකේදීම යකඩ සහ ටයිටේනියම් ඩයොක්සයිඩ් කියන නිෂ්පාදන ක්‍රියාවලි දෙකේදීම කෝක් අපි පාවිච්චි කරනවා ඔක්සිහාරකයක් විදිහට. ඔක්සිහාරකයක් විදිහටත් මෙයාව භාවිතා කරනවා. ඒ නිසා ඉන්ධනයක් ලෙස පමණි කියන එක ඇත්තටම වැරදි. එතන මේ ප්‍රකාශය වැරදි. එක හරි දෙක වැරදි. උත්තරේ අපිට 3 කියලා තෝරන්න පුළුවන්. කාබනික රසායනය හා සම්බන්ධ ප්‍රශ්නයක් කියලා හිතුණට ඇත්තටම කාබනික රසායනය නෙවෙයි පුතේ. මෙතන කීටෝනය කියන එක විතරයි ඔය කාබනික වලට අදාළ වෙන අනිත් ටික නම් බන්ධන නේද? කියන දෙවෙනි පාඩම. කීටෝනයක කාබනයිල් කාබන් පරමාණු සහ එයට බන්ධනය වූ අනෙක් පරමාණු එකම තලයක පිහිටයි. දැන් මේ කියන කතන්දරේ. එතකොට මෙන්න කාබනයිල් කාබන් එක තියෙනවා. මෙයාට සම්බන්ධ වූ අනෙකුත් පරමාණු. දැන් මෙතන අපි ගත්තොත් එහෙම CH3. එතකොට මෙතන CH3 මේ කියන කතන්දරේ ගත්තොත් එහෙම මේක හරි නේද? එතකොට මෙයට සම්බන්ධ වූ අනෙකුත් පරමාණු කාබනිල් කාබන් සහ එයට සම්බන්ධ වූ අනෙකුත් පරමාණු කියන්නේ මේ කාබන් එකයි මේ කාබන් එකයි මේ ඔක්සිජන් එකයි. දැන් මෙතන තියෙන හයිඩ්‍රජන් එහෙම ගන්න යන්න එපා. එහෙම ගත්තොත් නම් මේ කතාව වරදිනවා. හරිද? එතකොට මෙතන කියන්නේ කාබනිල් කාබන් පරමාණු සහ එයට බන්ධනය වූ අනෙකුත් පරමාණු. ඒ කියන්නේ මේ අනිත් කට්ටිය නේද? මෙන්න මේ කාබන් එක, මේ කාබන් එක, මෙන්න මේ ඔක්සිජන් එක. ඒ සියල්ල එකම තලයක තමයි පිහිටන්නේ. එන එක නිවැරදි. මේක තලීය ත්‍රිකෝණාකාර නිසා. කීටෝනයක කාබනයිල් කාබන් පරමාණු sp2 මොහොම් කරන්නට ලක් වී ඇත. ඔව් ඒක හරි. sp2 නිසා නේද පුතේ? මෙයාට තලීය ත්‍රිකෝණාකාර ජ්‍යාමිතියක් ලැබිලා තියෙන්නේ. ඒතකොට ඒ නිසා නේද එකම තලයක පිහිටන්නේ. එහෙනම් පිළිතුර එක විය යුතුයි. 49 වෙනි ප්‍රශ්නේ පුතේ වායු සම්බන්ධ ගැටලුවක්. එකම උෂ්ණත්වයේදී ඕනෑම පරිපූර්ණ වායුන් දෙකකට එකම මධ්‍යහ්න චාලක ශක්තියින් ඇත කියලා කියනවා. අපි දන්නවා පුතේ මධ්‍යහ්න චාලක ශක්තිය EK මේක සමානයි 2 KT කියලා අපි නැත්නම් KB T කියලා ලියනවා. ඒතර අපි දන්නවා පුතේ මධ්‍යහ්න චාලක ශක්තිය කියන එක රඳා පවතින සාධකය වෙන්නේ උෂ්ණත්වය. ඒතර එකම උෂ්ණත්වය නම් ඕනෑම පරිපූර්ණ වායුන් දෙකකට එකම මධ්‍යහ්න චාලක ශක්තියක් ඇත කියන එක නිවැරදි. ඒක හරි පුතේ. ඒක තන්දරේ හරි. රයිට්. එතකොට මේක සිද්ධාන්ත බලන්න. සිද්ධාන්තවලදී ඔයගලන්ට තවදුරටත් මේක පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට මෙතනදී බලන්න වායු මවුලයකට යද්දි මොකද වෙන්නේ? වායු මවුලයකට ගියොත් ඔයගලන්ට බලන්න පුළුවන් වායු මවුලයකදී EK සමානයි 2 RT කියලා අපි ලියනවා නේද? 2 RT මේ විදිහට ලියනවා වායු මවුලයක් සඳහා නේද? එතකොට මේ විදිහට ඔයගොල්ලන් බලන්න මවුලයකදී ඒ ගත්තත් වායු මවුලයක ඕනෑම වායු මවුලයක් ගත්තොත් එහෙම මේ කියන උෂ්ණත්වය මත තමයි ඕක රඳා පවතින. ඒ නිසා මේක නිවැරදි කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ දෙන ලද උෂ්ණත්වයකදී වායු අණු වල මධ්‍යහ්න වේග ඒවායේ ස්කන්ධය අණු සැකසේ. අපි දන්නවා පුතේ C වර්ග බා සමානයි
3RT බෙදීමෙන් 3RT බෙදීමෙන්. එතකොට පුතේ උෂ්ණත්වය නියත නම් මේ දෙන්න කොහොමද නියතයිනේ. ස්කන්ධ අඩු වැඩි වෙනකොට C වර්ග බා අඩු වැඩි වෙනවා. ස්කන්ධ අඩු වැඩි වෙනකොට C වර්ග බා අඩු වැඩි වෙනවා. එතකොට ඒ කියන කතන්දරේ හරි. වර්ග මධ්‍යහන වේග මොකද වෙන්නේ ස්කන්ධය අනුව සැකසෙනවා. ඒක හරි නේද? දැන් ඔය සිද්ධිය නිසා නේද මේ මධ්‍යහන චාලක ශක්තිය එකම අගයකට එන්නේ. මොකද දැන් අපි හිතමුකෝ එකිනෙක වෙනස් පරිපූර්ණ වායුන් දෙකකට එකිනෙක වෙනස් ස්කන්ධ දෙකක් තිබ්බා කියලා. එතකොට එකකට අඩු ස්කන්ධයක් අනිකට වැඩි ස්කන්ධයක්. එතකොට අඩු ස්කන්ධයක් තියෙන එකේ වේගය වැඩි, වැඩි ස්කන්ධයක් තියෙන එකේ වේගය අඩුයි. එතකොට මේ දෙක සමාන වෙනවා. එතකොට එහෙනම් මොකද වෙන්නේ? ඔය කියන සියල්ල සම්බන්ධතාවයක් ඇති වෙලා මොකද වෙන්නේ? ස්කන්ධය අනුව මොකද වෙන්නේ? මේ කියන සිද්ධිය නිසා මධ්‍යහන චාලක ශක්තිය එකම අගයකට එන්න පුළුවන්. ඒ නිසා දෙකෙන් එක පැහැදිලි කරනවා පිළිතුර එක කියලා අපිට ගන්න පුළුවන්. මේක හොඳ ප්‍රශ්නයක් පුතේ. හිතන්න පුළුවන් ගොඩක් වෙලාවට ළමයින්ට පැටලෙන්න පුළුවන් ප්‍රශ්නයක්. නමුත් හොඳට හිතලා බැලුවොත් මේක හරි කියලා බලන්න පුළුවන්. ඒ නළු සිද්ධාන්ත අරගෙන මේක ඔයගලන්ට පැහැදිලි කරගන්න පුළුවන්. 5 වෙනි ප්‍රශ්නේ පුතේ CFC සහ HFC සම්බන්ධ ප්‍රශ්නයක් ඔයගලන්ට මතක ඇති 2020ත් මේ වගේම ප්‍රශ්නයක් තිබ්බා. CFC ඕසෝන් වියන හායනයට දායක වූවත් HFC වල දායකත්වය නොගින හැකි තරම් කුඩාය. ඒක හරි පුතේ. අපිට ඒක හරි කියලා ගන්න පුළුවන්. ඉහළ වායුගෝලයට ළඟා වීමට පෙර HFC සම්පූර්ණයෙන්ම වියෝජනය වේ. ඉහළ වායුගෝලයට ළඟා වීමට පෙර පුතාලට මතකයි නම් අපි HCFC පාවිච්චි කරේ ඇයි කියලා. HCFC හයිඩ්‍රෝක්ලෝරෝෆ්ලෝරෝකාබන් අපි පාවිච්චි කරේ කාබන් හයිඩ්‍රජන් බන්ධනය බිඳලා දාලා මේක ස්ථායි කරවන්න නේද? එතකොට මේක මේ කාබන් හයිඩ්‍රජන් බන්ධනය බිඳලා දාලා මේක වියෝජනය කරවන්න නේද? එතකොට කාබන් හයිඩ්‍රජන් බන්ධන තියෙනවා නම් මෙයාට අග්ගාලා වියෝජනය වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම වියෝජනය වෙනවාද කියන එක. ඉහළ වායුගෝලයට ළඟා වීමට පෙර සම්පූර්ණයෙන්ම වියෝජනය වෙනවාද? වියෝජනය වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම වියෝජනය වෙනවද කියන එකේ ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේකේ ප්‍රශ්නයක් තියෙනවා නේද? නමුත් මේක අපිට හරියටම කියන්න බෑ වියෝජනය වෙනවද නැද්ද කියලා. ඒ අනුව මේක අපිට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේකට උත්තරයක් දෙන්න අපිට බෑ නේද? ඒ අනුව මේකට අපිට ඕල් එකක් ගන්න වෙනවා. මොකද මේකේ අපිට පිළිතුරක් ගන්න බැරි නිසා. මේකට අපිට ඕල් එකක් දීලා කියන්නේ මේකට උත්තරයක් ගන්න බැර නම් මේකකට උත්තර ගන්න බැහැ නේද? ඒ නිසා අපිට ඕල් කියලා උත්තරයකට යන්න සිද්ධ වෙනවා. එතකොට ඔය තියෙන පුතේ 2019 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50 සඳහා පිළිතුරු මම මේකෙදි කරේ විවරණයක් නෙවෙයි නැවත සැරයක් මතක් කරන්න ඕනේ උත්තරේ කොහොමද ගන්න කියන එක විතරයි පැහැදිලි කරේ. මොකද විවරණය නෙවෙයි මගේ බලාපොරොත්තුව ප්‍රශ්න පත්‍රයේදී පැය දෙකේදී උත්තර ගන්න කොහොමද කියන එක පැහැදිලි කරලා දෙන එක. එතකොට පුතේ ඔය තියෙන 2019 ප්‍රශ්න පත්‍රයේ නැවත අපි 2018 MCQ එකත් එක්ක හමු වෙමු. ඔයගොල්ලන්ගේ යාළුවන්ට මේ ගැන දැනුවත් කිරීමක් කරන්න මෙහෙම එකක් තියෙනවා කියලා. එතකොට ඒගොල්ලන්ටත් මේ ගැන බලලා ඉගෙන ගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි නැවත 2018 ප්‍රශ්න පත්‍රය සමග හමු වෙමු.